right සුබ උදෑසනක් වේවා ඔයගොල්ලෝ හැමෝටම මාව ඇහෙනවද මුලින්ම ඔව් සර් hello sir right එහෙනම් අහනවා සර් right බොහොම ස්තුතියි හැමෝටම ආපහුත් මම එහෙනම් සුබ උදෑසනක් කියලා කියනවා ඒ වගේම අපිට අපි නොහිතපු විදිහට අපිට සිද්ධ වුණා විභාගය කල් දාන්න සහ අලුත් ලෙක්චර් සයිකල් එක පටන් ගන්න. එතකොට මෙතනදී මම හිතන්නේ ඉන්ස්ටිටියුට් එක බලාපොරොත්තු වෙන දෙයක් තමයි ආපහු ජූලි නොවැම්බර් වෙනකන් කාල පරිච්ඡේදය තුලදී ආපහු එක්සෑම් ක්ලාසස් ඔන්ලයින් කරලා නොවැම්බර් වෙනකොට විතර මම හිතන්නේ බැචස් දෙකටම එක්සෑම් එක තියෙන විදිහට තමයි ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ. එතකොට මූලික වශයෙන්ම මම පොඩි හඳුන්වීමක් කරන්නම්. අපි ඊට පස්සේ තියෙන වෙලාව හැටියට අපි අනිත් එකත් කෙටියෙන් හඳුනගමු. මම නමින් තුෂාර අසුරමාන්න දැනට නේෂන් ට්‍රස්ට් බැංක් එකේ වයිස් ප්‍රෙසිඩන්ට් කෙනෙක් හැටියට ඉන්නවා කමර්ෂියල් ක්‍රෙඩිට් මැනේජ්මන්ට් යුනිට් එකේ. එතකොට මම පහුගිය අවුරුදු 11 විතර වගේ 10ක් විතර වගේ අතරම IBSL එකත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරනවා. මූලික වශයෙන්ම ක්‍රෙඩිට් මැනේජ්මන්ට් සිංහල ලෙක්චර් එකයි ඩෙවලොප්මන්ට් ෆයිනෑන්සිං ඉංග්‍රීසි ලෙක්චර් එකයි තමයි මම කරන්නේ. එතකොට අපි සාමාන්‍යයෙන් ගත්තොත් මුලින්ම සබ්ජෙක්ට් එක ගැන කියන්න කලින් මම මූලික හඳුන්වා දීමෙන් පස්සේ අපි බලමු මෙතන ඉන්න අපි 30 ගණක් විතර ඉන්නවා මම හිතන්නේ අපිට ඔක්කොම හඳුනා ගන්න ගියොත් ටිකක් කරදර නිසා මම මේ කෙලින්ම මේ සබ්ජෙක්ට් එක පැත්තෙන් පටන් ගන්නවා. මොකද අපි විටෙන් විට හඳුනා ගන්න බලමු. මොකද ටිකක් ක්‍රවුඩ් එක වැඩි වෙනකොට අපිට ඒකට අමතර වෙලාවක් යන නිසා. එතකොට මූලික වශයෙන්ම කිව්වොත් මෙන්න මෙහිමයි. ක්‍රෙඩිට් මැනේජ්මන්ට් එක කියන එක ඔයගොල්ලෝ දන්නවා මූලික වශයෙන්ම ප්‍රධාන විෂය කාණ්ඩයකට වැටෙන එකක්. එතකොට මේක 2000 අපි ගත්තොත් සිලබස් චේන්ජ් එකේ ඉඳන් 14 ඉඳන් ගත්තොත් අවුරුදු 3ක් විතර වගේ යනකම් ටිකක් අමාරු ප්‍රශ්න පත්‍රයක් හැටියට තමයි තිබුණේ. ඒ කියන්නේ පාස් රේට් එක 120 30 40 ගණන් වල තිබුණා. නමුත් මෑත කාලීනව අපි දැක්කා 2017 18 විතර වගේ පස්සේ වෙනකොට එක්සැමින මාරුණුවත් එක්කම මේක පාස් රේට් එක 50 55 වගේ රේන්ජ් එක 60කට වගේ රේන්ජ් එකකට එන්න පටන් ගත්තා. ඒ වගේම තමයි ප්‍රශ්න පත්‍රයේ ටිකක් ප්‍රායෝගික තලයට එන්නත් පටන් ගත්තා. සහ ප්‍රශ්න පත්‍රයේ වැඩි ප්‍රමාණයක් නිකන් ක්‍රෙඩිට් පැත්තට යොමු වෙලා තිබුණ සංයුතියක් අපි දැක්කා. ඒතකොට ඒක ගොඩක් වෙලාවට අපිට බෙටර් ඒ කියන්නේ ඇත්තටම මේ හොඳයි කියන තලයකට දැන් අපිපත් වෙලා තියෙනවා. ඒක එකක් සතුටුදායක ආරංචියක්. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් මේ ලෙක්චර්ස් කරන විදිහ ගත්තොත් මම විෂය නිර්දේශය හඳුන්වා දෙන ගමනුත් ඒක පැහැදිලි කරන්න. අපි ඒක ලෙක්චර්ස් හැටියට එතකොට දැන් මම කරනවා රීඩින් මැටීරියල්ස් ටිකක් තියෙනවා. එතකොට අපි ඔයගොල්ලන්ගේ මම බලාපොරොත්තු වෙන දේවල් ටිකකුත් තියෙනවා. මම ඒකත් ඉදිරියේදී පැහැදිලි කරන්න. ඊළඟට දැන් සාමාන්‍යයෙන් බැචස් දෙකක් එකතු වෙලා තියෙන හින්දා අපිට ගොඩක් වෙලාවට දැන් ගිය අවුරුද්ද පේපර් එක තමයි 2021 20 තිබ්බ පේපර් එක තමයි අපිට ඇත්තටම ඒ කියන්නේ 21 මුල තිබ්බේ 20ට සාපේක්ෂව තියෙන එක තමයි අපිට ඉමීඩියට්ලි රිෆර් කරන්න තියෙන්නේ. ඒක සහ පහුගිය අවුරුදු දෙකක් හෝ තුනක් ඇතුළත තියෙන පේපර්ස් ටික රිෆර් කරගෙන මේක කරගන්න පුළුවන්. ඒතකොට මම අර පාස් රේට් 50 ගානක් 60 ගානකට කිට් වෙනවා කියලා කිව්වේ ඒක හොඳ දෙයක්. සහ එතකොට අපිට මේකෙදි දැන් මුලින්ම වැඩ කරගෙන ගියොත් ඇත්තටම සාමාන්‍යයෙන් අපි day 1 ඉඳන්ම දැන් ඔය කරන මාත් එක්ක කරන ටික සහ ඒගොල්ලන්ගෙත් උත්සාහයක් දාගෙන මොකක් කරගත්තොත් මට හිතෙනවා මේක එච්චර අමාරු නෑ පාස් වෙන්න. මොකද දැන් එකක් මූලික සබ්ජෙක්ට් එකක් සහ අර ඉස්සර තරම්ම පේපර් එක ගොඩක් අමාරු නොකරන නිසා. එතකොට දැන් අපි මූලික වශයෙන්ම දැන් මම මේ ප්‍රසන්ටේෂන් එකක් තියෙන හින්දා එතනින්ම අපි පටන් අරගෙන යමු මේ විෂය නිර්දේශයත් තාම කෙටියෙන් හඳුනාගෙන අපි කොහොමද මේ ගමන යන්න ඕනේ කියන දේ සාකච්ඡා කරගෙන ගිහිල්ලා අපි අද දවසේ පාඩමට යමු. සාමාන්‍යයෙන් මේකේ මූලික වශයෙන්ම 100ට මම කිව්වේ 75ක් විතර වගේ දැන් ක්‍රෙඩිට් වලින් ප්‍රශ්න අහන නිසා අපි ඒකට ලොකු වේට් එකක් දාලා තමයි මේ පිළිබඳව මෙතන මේ ලෙසන් ඔක්කොම හදලා තියෙන්නේ. ඒතර කළමනාකරන හැඳින්වීම. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ක්‍රෙඩිට් කියන්නේ මොකද්ද? ක්‍රෙඩිට් මැනේජ්මන්ට් කියන්නේ මොකද්ද?
ඇයි මේ ක්‍රෙඩිට් තියෙන්නේ? එතකොට මේකේ වටිනාකම් මොනවද කියලා පොඩි අපිට දල හඳුන්වා ගැනීමක් අපිට අවශ්‍ය වෙනවා මූලිකව. ඊළඟට අපි බලනවා කවුද මේ ණයකරුවන්. එහෙම නැත්නම් මේ type of borrowersලා කියන්නේ කවුද කියන එක අපිට දැනගන්න. ඒ වගේම ණය වර්ග type of credits. ඒ වගේම සුරකුම් වර්ග. එතකොට මෙන්න මේ කියන 1 2 3 4 කියන කොටස අයිති වෙන එකක් තියෙනවා. අපි ඒකට කියනවා section 1. කියන්නේ පළවෙනි පරිච්ඡේදයේ හැටියට අපි ඉගෙන ගන්න යන්නේ මෙන්න මේ 4. හරි. ඊළඟට දෙවනුව අපි ගත්තොත් මූල්‍ය වාර්තා විශ්ලේෂණය, නැත්නම් කාර්ක ප්‍රාග්ධන මූල්‍යකරණය, සමච්ඡේද විශ්ලේෂණය, එතකොට එහෙම නැත්නම් පුද්ගල හා ව්‍යාපාර ළමදීමේදී අපි අනුගමනය කරන මූලධර්ම විශ්ලේෂණ ක්‍රම අන්න ඒ වගේ ඒවා අපි section 2 එහෙම නැත්නම් පරිච්ඡේදය 2 කියන හරහා අපි ඉගෙන ගන්නට බලාපොරොත්තු වෙනවා. ඊළඟට තුන්වෙනිව ගත්තොත් බැංකුවක ණය ප්‍රතිපත්ති පාලන නැත්නම් ප්‍රතිකර්මන කළමනාකරණය, ණය අවදානම් කළමනාකරණය අන්න ඒ වගේ ටිකක් අපි section 3 එක හැටියටත් ඊළඟට බාසල් සම්මුතීන් නැත්නම් ප්‍රාග්ධන වෙන් කිරීම, ව්‍යුත්පන්න ඒ වගේ දේවල් section 4 හැටියටත් අපි ඉගෙන ගන්නවා. එතකොට section 1, section 2, section 3, section 4 කියලා කොටස් 4කට අපි මේක ඉගෙන ගන්නවා. ඒ වගේම මේ section ටික ඔක්කොම කරලා අපි අවසානයේදී පහසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීමක් කරනවා. ඕක තමයි සාමාන්‍යයෙන් අපේ ක්‍රමවේදය අපි මේ කරගෙන යන්නේ. ඒතර ඕකෙම තව එකක් තියෙනවා. දැන් අපි කරොත් පහසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම කියන දේම අපි දකින අනිත් දේ තමයි අපිට මේ section 1 එක කරගෙන යනකොට ඒකට අදාළයි කියලා හිතුනොත් යම් ආකාරයක ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන පාස් පේපර්ස් ටිකක් අපි ඒකත් මේත් එක්කම ඉගෙන ගන්නට බලමු. එතකොට ටිකක් අර සාමාන්‍යයෙන් අපි කරන දෙයක් අපිට ටිකක් පුරුදු විදිහට අඟට වදින්න පටන් ගන්නවා. මොකද ඔක්කොම ඉවර කරලා අන්තිමට කරනවට වඩා අර එකකට එකට අදාළ ඒක ළඟින් යන යම් ආකාරයක තියෙන මොනවා හරි ප්‍රශ්න පත්‍ර තිබ්බොත් උත්තර තිබ්බොත් ඒක අපි සාකච්ඡා කරමු. රයිට්. ඕක තමයි මූලික වශයෙන්ම විෂය නිර්දේශය හැටියට මට ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ. දැන් මේක මම මේ නිකන් පොඩි අදහසක් ගන්න විතරයි ඔයගොල්ලන්ට දුන්නේ. නමුත් ඉදිරියේදී මේක තවදුරටත් අපි මේ කරුණු කාරණා සාකච්ඡා කරනකොට ඔයගොල්ලන්ට ඒක තවත් පැහැදිලි වෙයි. ඊළඟට අපි සාමාන්‍යයෙන් ගත්තොත් ඔයගොල්ලන්ගේ ප්‍රශ්න පත්‍රයේ හැදිලා තියෙනවා questions 8කින්. ඒකේ පළවෙනි එක questions 10ක MCQ එකක්. මේක සාමාන්‍යයෙන් මුළු සිලබස් එකම ආවරණය වෙන්නත් ඒ වගේම තමයි බාහිර එදිනදා දැන් අපි ඔය දකින්න සමහර වෙලාවට රටේ නැත්නම් බැංකුව විසින් ගන්න තියෙන රජය විසින් ගන්න තියෙන ආර්ථික සම්බන්ධ ගන්න තියෙන පොලි අනුපාත ඇතුළේ ඒ වගේ නිකන් අපි අර කියන මේ ප්‍රායෝගික තලයේ ප්‍රශ්න වලින් උත් මේක සමන්විත වෙනවා. එතකොට දැන් මම එහෙම කියන්නේ ඕගොල්ලෝ දැන් හිතුවොත් රයිට් ක්ලාස් එකට එනවා ප්‍රසන්ටේෂන් එක රීඩින් මැටීරියල්ස් එක පාස් පේපර්ස් ටික කරලා විතරක් අපිට විභාගේ තු වෙන්න පුළුවන් කියන දේ ගත්තොත් එතන චුට්ටක් මිත් එකක් තියෙන්න පුළුවන්. මොකද දැන් අපිට ඒක ඒ විදිහටම වෙන්නේ නැහැ සමහර තැන්වලදී. ඒක නිසා අපි චුට්ටක් හැම වෙලේම අපිට වැදගත් වෙනවා මේ බාහිරව අපිට දේවල් තියෙන දේවල් පිළිබඳ යම් යම් ආකාරයකට දැනුවත් වෙන්න. උදාහරණයක් ගත්තොත් මේ දවස්වල තියෙන සමහර දේවල් තමයි අපි කාබනික පොහොර භාවිතය කියන එකට අපි රජයේ තීරණයක් අරගෙන තියෙනවා. රසායනික පොහොර වෙනුවෙන්. එතකොට සමහරවිට අපිට ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒක කෙටි ප්‍රශ්නයක් හෝ එහෙම නැත්නම් ඡේද ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. රචනා ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. කාබනික පහර භාවිතා කිරීමේදී කෘෂි කාර්මික ක්ෂේත්‍රයට සිදුවන බලපෑම් සාකච්ඡා කරන්න. ඒක අපි නිකන් out of the woods වගේ එන ප්‍රශ්නයක්. අපි හිතන්නේ දැන් මේවා එයිද නැහැ. එහෙම ප්‍රශ්න එන්න පුළුවන්. ඒතකොට මේ දවස්වල තියෙන එකක් තමයි ඔය පැන්ඩමික් එක. එහෙම නැත්නම් COVID-19 මොරටෝරියම් right. ඒතර මොරටෝරියම් ලෝන් එකක්. දැන් මොරටෝරියම් ලෝන් එකක තියෙන වාසිය බැංකුවකට පාරිභෝගිකයෙකුට එහෙම නැත්නම් මොරටෝරියම් ලෝන් එකක් කොහොමද ව්‍යුහගත කරන්නේ? හරි. එතකොට ඒ පිළිබඳ සමහර ප්‍රශ්නත් අපෙන් අහන්න පුළුවන්. ඒතකොට ඒව මේ සිලබස් එකේ තියෙනව නෙවෙයි මේ දැනට බාහිරව අපිට ඉදිරියදා අපි අත්දකින්න තියෙන දේවල්. එතකොට මම මේ කියන්නේ අර ප්‍රෙඩික්ට් වගේ සබ්ජෙක්ට් එකක් අර හරි පුළුල්. එතකොට අපි ඒක දැන් විභාගේ පාස් වෙන එක තමයි අපේ පරමාර්ථය වෙන්නේ. හැබැයි එතනින් එහාටත් අපි මේක අරන් යන්න ඕන කියන එක තමයි මම ඕගලන්ට මේ පැහැදිලි කරන්නේ. මොකද මෙතනින් කරලා ඉවරලා මම ක්‍රෙඩිට් කරන්නේ නැහැ. මම මේ ඔපරේෂන්ස් වල ඉන්නේ, මම බ්‍රාන්ච් බැංකින් වල ඉන්නේ, මම ට්‍රස්ට් එහෙම කියන එක නෙවෙයි. දැන් මේ කරන දේ ෆන්ඩමෙන්ටල් එකත් අරගෙන එතෙන්ට තව යම් කිසි කාරණා කොටසක් එකතු කරගෙන ඔයාලා ඊළඟට සමහරට පෝස්ට් ග්‍රැජුවේට් එකක් කරන්න වගේ අදහසක් තියෙනවා. හරි දැන් MSc එකක් අලුතෙන් මේගොල්ලෝ කරනවා. අන්න ඒ වගේ ළලයකට මම යා යුතුයි කියන දේ ඔළුවේ තියාගෙන තමයි ඔයගොල්ලෝ මේ ලෙසන්ස් එහෙම නැත්නම් මේ සිලබස් එක
ෆලෝ කරන්න ඕනේ. නැත්තම් විභාගේ පාස් වෙන්නම කරනවා කියන දේදී තේරුමක් නැහැ. එතකොට අපි කරන්නේ රයිට් ප්‍රශ්න වලට උත්තර කරගෙන ඉවර වෙනකොට පහුවදා ඉඳන් අපිට මේක අමතක වෙන්න පටන් ගන්නවා. රයිට්. එතකොට ඒක තමයි මට කියන්න තියෙන්නේ MCQ කියලා හැදුනකොට අපි ඉගෙන ගන්න දේට අමතරව බාහිරුණොත් කොටස් එකතු වෙලා එනවා කියන්නේ. ඊළඟට තමයි ප්‍රශ්න තව 4ක් out of 7 questions ඒක සාමාන්‍ය රචනා ප්‍රශ්න 4ක්. හැබැයි මතක තියාගන්න ඒ Q2 to Q8 තියෙන හැම එකකම sub questions 4ක් තියෙනවා. එකකට ලකුණු 5 ගන්න විතරනේ. දැන් දකින්න සහ අපිට එන ඒ කියන්නේ අපිට එන අත්දැකීම තමයි මුගක් වෙලාවට ස්ටුඩන්ට්ස් ලා කෙටි ප්‍රශ්න වලට point form answers ලියන්න කියලා කියනවා. නමුත් බහුතරයක් තාම අපි අර ඡේද ලියන්න අරගෙන තියෙනවා. ඒක ඡේද ලියන එකේදී අපිට අර ඒකයි අපි කියන්නේ අපි දැන් විභාගෙට හොඳට ලිව්ව නමුත් ෆේල් කියලා අපි ඉන්නේ. හේතු වෙන්න පුළුවන් අපි ලියන විදිහේ ගැටලු තියෙනවා. දැන් අපිට 1 2 3 පොයින්ට්ස් 3ක් පොයින්ට්ස් 4කට නැත්නම් පොයින්ට් එකක් තිබ්බොත් මෙච්චර ලකුණු පොයින්ට් දෙකකට මෙච්චර 3කට මෙච්චර 4කට මෙච්චර කියලා තමයි එක්සැමිනේෂන් මාර්ක් ෂීට් එකේ එන්නේ. එතකොට ඔයා ඡේදයක් ලිව්වොත් ඒ ඡේදය ඇතුලේ තියෙන පොයින්ට්ස් බලනවාද නැද්ද කියන එක එක්සැමිනර් කරන්නත් පුළුවන් නොකරන්නත් පුළුවන්. මොකද ඡේද උත්තර ලියන්න එපා කියලා තිබිද්දී ළමයි ඡේදයක් ලිව්වොත් සමහර ලාවට අරයට හොයාගන්න බැරිනොත් මොකද ඔයා 1 2 3 4 වෙන් කළා නැත්තම් එතනදී අපිට සාපේක්ෂව අර ලකුණු 4 දෙන 5ක් යන ළමයෙකුට 2ක් වෙන්න පුළුවන් 1ක් වෙන්න පුළුවන්. ඒක ලොකු ප්‍රශ්නයක් අපිට. ඒක නිසා හැම වෙලේම විභාගෙදී උඩම කියනවනේ මේකේ කෙටි උත්තර නැත්නම් point form answers are expected කියලා කියන්නෙම 1 2 3 4 ලියන්න. ඒකම හැම වෙලේම ප්‍රැක්ටිස් කරන්න. අද ඉඳන් මොන දැන් අලුත් සිලබස් එකේ ඔක්කොටම එහෙම තමයි තියෙන්නේ. දැන් ඡේද කරන්න එපා කියලා කියන්නෙම දැන් සමහර අයට නම් පුළුවන් ඡේද ලියලා 1 2 3 4 පොයින්ට් එක ඒකේ දාන්න. සමහර අයට එimhe මේගොල්ලෝ කතන්දරේ ඔය ලියාගෙන යනවා. හැබැයි ඉන්ට්‍රොඩක්ෂන් එකයි කන්ක්ලූෂන් එකයි කතන්දරේ තිබ්බම ප්‍රශ්නෙට උත්තරේ නැත්තම් එතනදී එයාර නිකන් ලිව්වට ලකුණු දෙන්නේ නැහැ දැන්. කලින් පේපර්ස් වල ලිව්වට ලකුණු දුන්නානේ. මෙච්චර ප්‍රමාණයක් තියෙන හින්දා කමක් නැහැ ලකුණක් දෙකක් කියලා දෙනවා. නමුත් දැන් අපිට දැන් තියෙන ප්‍රශ්නේ තමයි මේ ලිව්වට ලකුණු නැති ප්‍රශ්නයක් අපිට තියෙනවා. ඒතර ඒක නිසා ඒක ලොකු බලපෑමක් වෙනවා ඔය අපි කියන ලකුණු 35 40 ටික ලබා ගැනීම සඳහා. ඒක නිසා ඒක ගොඩාක් හොඳට කල්පනා කරන්න. මොකද අපි එහෙම නොකරුවොත් තමයි අපිට ඔය කියන 45 රීච් කරගන්න බැරි වෙලා තියෙන්නේ. එතකොට අනිත් එක තමයි ඔය 45 රීච් කරන එකේදී මෙන්න මෙහෙම මේකත් හැම වෙලේම day 1 ඉඳන් ඔයගොල්ලෝ ඔළුව තියාගන්න ඕනේ. එකක් තමයි අපි හිතන්නකෝ දැන් ප්‍රශ්න තියෙනවා අපිට 4ක් රචනා ප්‍රශ්න. MCQ තියෙනවා 10ක්. අපිට MCQ 6ක් හරි 7ක් හරි ඉවර කරගන්න පුළුවන් වුණොත් ඒ කියන්නේ ලකුණු 12ක් හෝ 14ක්. 45න් 12ක් හෝ 14ක් කියන්නේ ලකුණු සාමාන්‍යයෙන් 31ක් එහෙම නැත්නම් 33ක් විතර වගේ අපිට රැස් කරගන්න ඕනේ අනිත් පැත්තේ. අනිත් පැත්තේ ප්‍රශ්න 4ක් තියෙනවා. එතකොට එකකට ලකුණු 5 ගානේ දුන්නොත් නිකන් අපිට දෙකමාර ගත්තත් ලකුණු 10යි. හරි. එතකොට අපි දෙක ගානේ ගත්තොත් ලකුණු 8යි. ඒ කියන්නේ එක ලකුණු 5න් ලකුණු දෙකක් ගන්න එක පොයින්ට් දෙකක් ලියා ගන්න අපිට බැරි වෙන්නේ නැහැ. ඊට වඩා අනිවාර්යෙන් ලියලා හම්බ වෙනවා. නමුත් එකකට ලකුණු 8 ගානේ. සබ් ක්වෙස්චන් එකට ලකුණු දෙක ගන්නොත් 8 වරක් 4 32යි අර 12යි ලකුණු 45යි. එහෙම ගත්තොත් හරීම ලේසි 45 ඇචීව් කරන්න. මම මේ කියන්නේ මුලින්ම විභාගේ පාස් වීම කියන පරමාර්ථයෙන් අපි එන්නේ. 45ක් නැත්නම් එතනින් එහාට කරන දේවල් වැඩක් නැහැ නේ. 45 හදාගන්නත් අපිට ක්‍රමවේදයක් තියෙන්න ඕනේ. ඒකයි මම කියන්නේ දැන් අර කියන මුලින්ම පුළුවන් තරම් එක්සැමිනර් අපිට කියලා තියෙන විදිහට ප්‍රශ්න වලට උත්තර සැපයීම කියන එකම ලකුණු 5ක් 7ක් 8ක් අපිට හම්බෙන්න තියෙන වාසියක් ඇවිල්ලා ඉවරයි. එහෙම නැතුව අපේම ක්‍රමවේදයකට ලිව්ව ගමන් අපි නෙගටිව් 7කින් 8කින් පටන් ගන්නවා. එතකොට 45 නු 53ක් අපි earn කරන්න ඕන කියන එකත් මතක තියාගන්න. අපි එක්සැමිනර්ගේ ස්ටයිල් එකටම අපි යනවා කියලා පොයින්ට් ෆෝම් එකකින් ලියනවා කියලා වෙනකොටම අපිට අර කියනවා වගේ ලකුණු යම් ප්‍රමාණයක් අතේ ඇතුව තමයි අපි විභාගයට යන්නේ. ඒක ඔය විදිහට හැම වෙලේම බලන්න MCQ එකේ ප්‍රශ්න 6ක් හෝ 7ක් කරගන්න කෙටි ප්‍රශ්න වලදී හැම එකකටම අඩුම ලකුණු දෙකක්වත් මම රැස් කරගන්න විදිහට ගියොත් අපිට ලකුණු 45 කියන එක මැජික් නම්බර් එකක් නෙවෙයි. ඒතර ඒක day 1 ඉඳන්ම right මම පාඩම් කරන්න මොනවද? මට වැඩිපුර පුළුවන් මොනවද? මම ඒවට කොහොමද attempt කරන්නේ? ප්‍රශ්න කොහොමද මේ suggested answers කොහොමද? ඒවට මම උත්තර ලියලා පුරුදු වෙන්නේ කොහොමද? අන්න ඒක මේත් එක්කම පැරලලි. අපි දැන් ප්‍රශ්න කරන්න පටන් ගන්නවත් එක්කම ඔයා කරනවා ලියනවා ප්‍රශ්නයක් දෙයක් ලියනවා. දැන් අර අපි ඉස්සර කරානේ right සර්ච් කරනවා පාස් පේපර්ස් වලක් තියෙනවා ප්‍රශ්නේ උත්තරේ බල යන කේස් එකක්. ඒක තවදුරටත් තරඟු වෙන්නේ මම කියන්නේ එහෙම කරාට පස්සේ අපිට කොහරි තැනක හිර වුණොත් ආයි ගොඩ දාගන්න බැරි වෙනවා. දැන් ඔය ගොඩක් වෙලාවට ඕගොල්ලන්ට තියෙන 3-4 පාර මම ලියනවා. මට කන්ෆිඩන්ට්
but results එනකොට මෙහෙම නෑ කියන්නේ ඔන්න වෙන දැනුම ප්‍රශ්නයක් නෙවෙයි ඔය තියෙන්නේ. presentation ප්‍රශ්නයක්. අපි ඉදිරිපත් කිරීමේ ප්‍රශ්නයක්. එතකොට ඒක දැන් මම day 1 කියන්නේ අපි 40ක් විතර අපේ ටීම් එකේ ඉන්න හින්දා අපි දැනගන්න ඕනේ කොහොමද අපි අලුත් විදිහට මේක හිතන්නේ. සුදු කොලයක් අතට ගන්න එතනින් මම මේ ක්‍රෙඩිට් මැනේජ්මන්ට් එක පටන් ගන්නවා අලුත් ක්‍රමයකට. හරි? එතකොට කට්ටිය අපි කලින් කරලා ෆේල් වෙලා තියෙන කෙනෙක් නම් මගේ අලුත් අප්‍රෝච් එකක්. ෆස්ට් ටයිම් කෙනෙක් නම් අලුත් අප්‍රෝච් එකක්. එතකොට ඔයාගේ ටාගට් එක වෙන්න ඕනේ 45 කියන එක නෙවෙයි 75 65. එතෙන්ට මම කොහොමද යන්නේ? එතකොට එතෙන්ට ඔයා ටාගට් කරනකොට අපි කියන thinking big කියන එක එතෙන්ට ටාගට් කරනකොට ඔයා පොඩ්ඩක් එහෙම වුණත් 45ක 50ක නතර වෙනවා. මම මේ කියන්නේ හදිස්සියේ හරි අපිට 45 50 කියන එක අතර ඇස් කරගන්න නම් මේ කියන අප්‍රෝච් එකේ යා යුතුයම වෙනවා. මොකද දැන් මම අවුරුදු දැන් 10ක ඉඳන් පාස් පේපර්ස් බලනකොට මම දකින ලොකුම දෙයක් තමයි පොයින්ට් ෆෝම් එකට ලියන්නේ නැතුව ඡේද වගේ ලියනවා. කොච්චර කියෙව්වත් පොයින්ට්ස් ටිකක් හොයාගන්න බෑ. එතකොට අපිට අනවශ්‍ය ලකුණු දෙන්න බෑ. මොකද චීෆ් එක්සැමිනර් කෙනෙක් හරි ඊළඟ තැනකදී ඒක චෙක් වුණොත් අපිට අසාධාරණ ලකුණු දුන්නා කියන ප්‍රශ්නයක් එන නිසා. එතකොට දැන් පොයින්ට් ෆෝම් එකෙන් ලිව්වේ නෑ කියන එකම අපි ඩිස්ක්වොලිෆිකේෂන් එකක් වෙනවා. කාට හරි චීෆ් එක්නේසනේ මොකද අපි දීලා තියෙනවා මෙහෙම ලියන්න මේ දරුවා මෙහෙම ලියලා නෑ. ඒක නිසා මේ පේපර් එකට අපිට නිසි ලකුණු දෙන්න බෑ කියන දේ සාධාරණයි. එක්සැමිනර් එකේ පැත්තෙන්. ඒ ලියන්න තියෙන උඩින්. ඒතර ඔයගොල්ලෝ මොන මේ ABF වෙන්න පුළුවන්, IABF වෙන්න පුළුවන්. දන්න කියන හැමෝටම අපි මේ කියන්න ඕනේ මෙන්න මේ එක්සැමිනේෂන් ස්ට්‍රක්චර් එක ෆලෝ කරන්න. ඉන්ස්ට්‍රක්ෂන් ෆලෝ කරන්න. රයිට්? ඒක තමයි මම දැන් දෙවෙනියට මට කියන්න ඕනේ. තුන්වෙනි එක තමයි අපි දැන් මේක කරන විදිහ. අපි දැන් ලෙක්චර්ස් නැත්නම් PowerPoint සැටියට මේක කරගෙන යනවා. එතකොට මේ හැම PowerPoint එකකින්ම කරන වලට සාපේක්ෂව ඒකට අදාළ රීඩින් මැටීරියල්ස් එකකුත් ඔයගොල්ලන්ට ෂෙයා කරලා තියෙනවා. එතකොට දැන් ඕගොල්ලන්ට ඒ රීඩින් මැටීරියල්ස් මම කියන්නේ කටපාඩම් කරන ඒවා. ඒවා නිකන් අර ටොපින් සබ්ස්. ඒ කියන්නේ ටොපින්ස් වගේ නිකන් කේක් එකකට වගේ. ඒතර ඒක නිකන් කියවලා දැනුම රැස් කරගෙන චුට්ටක් අපි ඉගෙන ගන්න දෙයට බෑකප් එකක් කරගන්න. right? මොකද දැන් ඒකම කරා කියලා මම කියන්නේ ඒක සමානලාවට අපිට ගොඩාක් වෙලා අපි තුමුකෝ නයලාබින් ගත්තොත් නයලාබින් ඉතා දීර්ඝ විස්තර කරනවා කියලා කියන රීඩින් මැටීරියල් එකේ. හැබැයි අපිට එච්චර අවශ්‍ය වෙන්නේ නැහැ විභාගෙට. එච්චර අවශ්‍ය වෙන්නේ නැහැ ප්‍රායෝගික ප්‍රශ්නයක් විසඳගන්න. ඒතර දල වශයෙන් අපිට තියෙන ටික තිබ්බහම ඇති. හැබැයි එකම දේ ඒක නිකන් හරි කියවලා තිබ්බොත් එකපාරක් හරි අපි දන්නවා රයිට්. මම කොතනද බලන්න මට හිතෙනවා දැන් ණයලාභියෙකුගේ තනිපුද්ගල ණයලාභියෙකුගේ ලක්ෂණ මොනවද කියන කාවහම මට ඒකට රයිට් මම මේ නෝට් එක මේක මෙතන තියෙනවා ඔන්න ටග් කරලා දීලා බලලා පොඩ්ඩක් මාක් කරගත්තා නම් ඇති. මොකද ඒක අමතක වුණා. අන්න ඒ වගේ දෙයකට තමයි ඒ රීඩින් මැටීරියල්ස් ඔයගලන්ට පාවිච්චි කරන්න වෙන්නේ. ඊළඟට මම දැන් ප්‍රසන්ටේෂන්ස් හැටියට දෙන ඒවා ඒක නම් මස්ට් එකක්ම තමයි. මොකද ඒක අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ හොඳටම ප්ලෑන් කරලා පාඩම් කරලා බයි හાર્ට් කරගෙන තියාගන්න. මොකද ගොඩාක් අඩුවෙන් තමයි මම සිලබස් එක එතෙන්ට දාලා තියෙන්නේ. මොකද ඒ ප්‍රසන්ටේෂන් එකේ යන අතරතුරත් මම කියන මෙන්න මේ ඒරියාස් ඉම්පෝර්ටන්ට් ඒවා මාක් කරගන්න ඕනේ. මොකද ඒවෙන් ගොඩක් වෙලාවට ක්වෙස්චන්ස් හරි මොනවා හරි හැදිලා තියෙනවා. නැත්නම් probable questions එන්න පුළුවන් කියන දේ හින්දා මම මේක සාකච්ඡා කරන්නේ. ඊළඟට දැන් අපි මොකද කරන්නේ පන්තියේ සමහරවිට අපිට තියෙන ප්‍රමාණය අනුව අපිට group work එකක් online වුණත් කරගන්න පුළුවන් නම් අපි එහෙමත් කරනවා. ඊළඟට අපි සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ගේ ප්‍රශ්න උත්තර එහෙම නැත්නම් මේ කරගෙන යද්දී තේරෙන්නේ නැති දෙයක් තිබ්බොත් ඔයගොල්ලන්ට ප්‍රශ්න අහන්න. එතකොට ඒක ඒ ඔප්ෂන් එක තියෙනවා අපි ඒකම කටයුතු කරගෙන යනවා. ඒතර මූලික වශයෙන් අපි කරේ දැන් presentation හැටියට එකක්, reading material හැටියට එකක්, තුන්වෙනිව මම කරනවා මේ ටික ඉවර වෙනකොට short note එකකුත් දෙනවා. ඒතර short note එකකුත් මම සෑහෙන ප්‍රමාණයක් cover කරන්න බලනවා. මේ අර කියන විදිහට මේකෙන් මිස් වෙන අයට ඒක බලන්න දෙයක් කරගන්න පුළුවන්ද කියන එක. හැබැයි මතක තියාගන්න අපි මේ ටික මුලින්දම කරලා මේ ටික නොකර ෂෝට් නෝට් එකකින් ගොඩ යනවා කියන දේ කරන්න එපා. මොකද ඒක මම දෙන්නේ බෑකප් එකක් හැටියට. ඒකකොට සමහරවිට මේක වැඩ කරන ළමයෙකුට ෂෝට් නෝට් එකකින් තව ටික ක්ලේසි. ඒකකොට මේ ටික පැත්තක තිබ්බ විභාගයකට ෂෝට් නෝට් එකේ පිටු 17 බලලා අපි තරව විභාගයට යන්න පුළුවන්. ඒකට අන්තිමට කොහොමද අපි අර සාකච්ඡා කරා වගේ පාස් පේපර් ක්වෙස්චන්ස් ටිකක් කරනවා. ඒකිනුත් ඔයගොල්ලන්ට යම් ප්‍රමාණයක් දැනුමක් ඇති. ඔය කියන මීඩියම්ස් හතරෙන් තමයි මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ක්‍රෙඩිට් මැනේජ්මන්ට් paper එක. එතකොට අර things plan කියලා කියන්නේ basically discussion of past papers, model question, mock exam එකක් අපි අතන වෙනදනම් physical තියෙනකොට ඒක කරා. අපිට මේක එච්චර sure නැහැ Google Forms වලින් පුළුවන්කමක් තිබ්බොත් කරමු. but ඒක ගැන ලොකුවට hopes තියාගන්න බෑ. මේ හදිසි හරි අපිට platform එකක් ආවොත් අපි ඒකට යමු. take home classroom assignments. එතකොට සමහරවිට දැන් මම කියනවා මෙන්න මේවා ටික ඔයගොල්ලෝ කරගෙන ඉන්න කියලා. ඒක අපි කරමු. ඊළඟට classroom එකේ තර වගේ group discussion එකකින් අපි තව ටිකක් කරන්න බලමු. ඒතර අන්තිම එක තමයි මම ඔයගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන ලොකුම දේ
reading materials text books හැටියට තියෙන දේකුත් trade management book එකක් තියෙනවා library එකේ ඒක ඔයගොල්ලෝ කියවන්න ඕනේ ඊට අමතරව අර මම කිව්වේ බාහිරින් එන දේවල් central bank එකේ directions business articles එහෙම නැත්නම් පත්තරවල යන දේවල් එතකොට රජය මගින් නිකුත් කරන යම් උපදේශ පත්‍රිකා ඒතර ඒවා ගොඩාක් වැදගත් ඇයි මොකද අපි ක්ලාස් එකේ ගොඩක් වෙලාවට ෆන්ඩමෙන්ටල්ස් ටික බේසික්ස් ටික ඉගෙන ගත්තට ඒකට සම්බන්ධ නොවෙන නමුත් ණය ක්‍රමවේද වලට සම්බන්ධ වෙන ඒවා එළිය වෙළඳපොලේ එහෙම නැත්නම් අපේම ඉන්ඩස්ට්‍රි එකේ වෙනවා. දැන් ගන්න ටූරිසම් මොරටෝරියම්, අනිත් මොරටෝරියම්ස්, එහෙම නැත්නම් ඔය පොහොර ප්‍රශ්න, එහෙම නැත්නම් පොලි අනුපාතවල ප්‍රශ්න. එතකොට අද රජයට බලපාන්න තියෙන ණය ගෙවීම් පිළිබඳ ප්‍රශ්න. එතකොට ඩොලර් වල හිඟියවල්. රයිට්? එතකොට එක එක සර්කියුලර්ස් දැන් ඔය අපේ අතේ තියෙන ඩොලර් එළියට යවන්න පුළුවන්ද බැයිද කියන සර්කියුලර්ස් මේ කොහෙද එන්නේ? මේ ඔක්කොම එනවා මේ එදිනදා පත්තරවල, නිවුස් වල, රජයේ මේ විකාශනය කරනවල. දැන් ඔයගොල්ලෝ මොකක් වෙලාට දන්නවා ඇති අපි දැනටම ඔය ස්ටුඩන්ට්ස්ලා ඔක්කොම එකතු වෙලා WhatsApp group 7-8ක් හදාගෙන තියෙනවා. ඒ පුළුවන් නම් ඒ එක දෙකකට join වෙන්න. ඒතර ඒව ගොඩක් වෙලාවට ඔය share කරනවා. ඇත්තටම exam related articles, past papers, එතකොට මම කියන materials ඒ වගේ දේවල් ගොඩක් වෙලාවට share කරනවා. මම හිතන්නේ දැන්ට groups 7-8ක් විතර තියෙනවා. දැන් ඒ වල ඉඩ තියෙන ප්‍රමාණය අනුව ඔයගොල්ලෝ මම හිතන්නේ යාළුවෝ ගොඩක් අය ඉන්නවා ඔයගොල්ලන්ගේ. එහෙම නැති වුණොත් මට කියන්න මේ මට රික්වෙස්ට් එකක් දාන්න මම එහෙම වුණොත් ඒක group එකට ඔයගොල්ලෝ add කරන්න. ඒකේ අර විශේෂ කියලා එකක් නෑ. ගොඩක් credit related සිංහල ඉංග්‍රීසි දෙකම තියෙන groups තියෙනවා. ඒතර ඒ වගේ තැනකින් අර අපිට පොඩි දැනුම් එකක් රැස් කරගන්නට අපිට පුළුවන් නිසා. ඒතර ඕක තමයි මට මූලික වශයෙන්ම ඔයගොල්ලන්ට කියන්න ඕනේ. අපි කොහොමද කරන ක්‍රමවේදය? මොකද්ද මේ සිලබස් එක? ඒතර පේපර් එක කොච්චර ලේසිද අමාරුද? අපි අපේ ටාගට්ස් අපි කොහොමද තියාගන්න ඕනේ? සහ මගෙන් ඕගොල්ලන්ට දෙන කියන්නේ කරන දේවල් සහ මගේ ඩෙලිවරි එක සහ ඕගොල්ලන්ගේ මම බලාපොරොත්තු වෙන දේවල් එක්ස්පෙක්ටේෂන්ස් ටික තමයි මම මේ සඳහන් කරේ. රයිට්. එතකොට ඒක ඉතාම කෙටියෙන් මම පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් ගත්තා. මොකද අපි ඊළඟ ස්ටේජ් එකට යන්නට කලින්. එතකොට මට කියන්න මේ ඔයගොල්ලන්ට දැන් මොනවා හරි ගැටලු නැත්නම් මේ සාකච්ඡා කරපු දේ වල මොනවා හරි ප්‍රශ්න තියෙනවද කියන එක ඉස්සෙල්ලම මට කියන්න. මොනවා හරි ගැටලු තියෙනවද ප්‍රශ්න තියෙනවද? උදාර මේ පාරත් අපිත් එක්ක ඔයා සම්බන්ධ වෙලා ඉන්නවනේ. උදාර ගිය පාර මාත් එක්ක මං හිතන්නේ මොනවා හරි සෙෂන් එකකට ආවද? ඔව් ගිය පාර සර ABF වෙරෙච්ච ගමන් කරන්න හිටියේ ABF වෙරගාද ගිය පාර. ඒ වෙරෙච්ච ගමන් තමයි ජොයින්. රයිට් good good. එතකොට ගිහාන් ආශිකා සමහර නම් ටික මට ෆැමිලියර් තියෙනවා. කමකුත් නෑ අපි 50ක් විතර අපිත් එක්ක ඉන්නවා. ආර මම කිව්වාගේ මම මගේ contact number එකත් ඔයගොල්ලන්ට දාන්නම්. ඔයගොල්ලෝ දැනට අර join වෙලා නැති කවුරු හරි ඉන්නවනම් මට මේ message එකක් දාන්න WhatsApp එකට. එතකොට මම link එකේ වන්නම් මේ ඒ එකකට ඔයගොල්ලෝ join වෙන්න. මේ හුඟක් වෙලාවට ඔයගොල්ලෝ ඇති කියලා මම හිතනවා අවශ්‍ය නම්. අනිත් එක එතකොට උදාර screen එක පේනවද උදාර? පේනවනේ. හරි. එහෙනම් ඕගොල්ලන්ට මොන හරි තව මෙතන ඇඩ් කරන්න තියෙනවද? තව මොන හරි මම දැන් ඔය කියපු ක්‍රමවේදය තමයි මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැතුව ඕගොල්ලන්ට මොන හරි සජෙෂන්ස්, ෆීඩ්බැක්ස් තියෙනවද? මෙන්න මේ විදිහට විය යුතුයි, මේ විදිහට විය යුතුයි කියලා මොන හරි අදහසක් තියෙනවද? ඒක අද කියන්න පුළුවන්, ඉදිරියට කියන්න පුළුවන්. නැත්නම් අපි කරන ප්‍රමාණය අපි හිතමු ඔයාලට හිතෙනවා නම් ඊට වඩා වැඩි වෙන්න ඕනේ. මෙන්න මේ විදිහට කරන්න ඕනම දෙයකට මම විරුද්ධයි. අර සාමාන්‍යයෙන් අත්‍යවශ්‍ය වෙන්න ඕනේ අපිට මේ අපි දෙගොල්ලන්ගම එකතු වෙලා මේක වින් වින් ප්‍රොපොසිෂන් එකක් හැටියට අරගෙන යන්න. එහෙම නැතුව අපි දැන් මම මේ ටික කරගෙන යනවා ඊට පස්සේ ඊළඟ දවසේ එනවා. එහෙම නෙවෙයි. ඕගොල්ලන්ට මේක තේරෙන්න ඕනේ. එහෙම නැත්නම් මේකේ ප්‍රයෝජනයක් තියෙනවා. මොකද පැය දෙකක් කියන්නේ ඕගොල්ලෝ ලොකු කාලයක්. අනේ ඒ වගේ දේවල් ටිකක් අපි මේක එකතු වෙලා කරන්න ඕන කියන අදහසෙන් මම ඉන්නේ.
ඒ නිසා රයිට් අපි දැන් සෙෂන් එක එහෙමනම් ස්ටාර්ට් කරමු. එතකොට තමයි මොනවා හරි තියෙනවද ඔයගොල්ලන්ගේ? ඔව් චන්දිමා මෙහෙම රෙකෝඩඩ් වීඩියෝ එක මම දන්න තරමට වෙන්නේ අර කලින් වුණා වගේ අපි මේ කියන එක YouTube වල මම හිතන්නේ ඒගොල්ලෝ අප්ලෝඩ් කරනවා. එහෙම නේද මේ උදාර වෙන්නේ? ඔව් සයිබේස් එකේ ඒගොල්ලෝ channel එකේ මේ පස්සේ සතියක් වගේ අන්න හරි. සතියක් දෙකක් ගියාම එතන මම හිතන්නේ අප්ලෝඩ් වෙනවා. මේ කරන මැටීරියල්ස් ටික මම හිතන්නේ ඔයගොල්ලන්ගේ Google email එකක හරි drive එකකට හරි මේගොල්ලෝ share කරනවා. එහෙම තමයි සාමාන්‍යයෙන් link එක Google Classroom එකට share කරනවා. අන්න හරි Classroom එකට share කරනවා. ඔයගොල්ලෝ මොන හරි ඔය ගැටලුවක් තියෙනවා. අතන මම එච්චර ටෙක්නිකල් පැත්ත මම සවුන් නැහැ. IBSL එකේ අරගොල්ලෝ වෙබ් එකේ numbers 3ක් විතර මම හිතන්නේ කවීන්ද්‍ර ගීතා ඔන්නෝම නම් 3ක් විතර තියෙනවා. චුට්ටක් ඒගොල්ලොත් එක්කත් කතා කරලා මොන හරි ගැටලුවක් තිබ්බොත් මට මේ කතා කරන්න මම එහෙම වුණත් ඒගොල්ලන්ට ආපහු ඔයගොල්ලෝ ලින්ක් කරලා දෙන්න. රයිට්. එහෙමනම් අපි පටන් ගමු අපි මූලිකම දේ ණය කළමනාකරණය කියන එකේ විවිධ ණය නිපැයුම් කියන තැන දකින්න. sorry ඊට කලින් right එතනින් අපි පටන් ගමු ණය කළමනාකරණය ණය සහ විවිධ වර්ගයේ ණය නිපැයුම් කියන එක. ඒතර මෙන්න මේ ටික තමයි අතරම පෙළ ගැස්ම හැටියට සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. right ණය කියන්නේ මොකද්ද? එතකොට ණය කළමනාකරණය කියන්නේ මොකද්ද? එතකොට ණය වැදගත් වෙන්නේ ඇයි? ඒකේ කාර්යභාරය, විවිධ ණය අයිදුම්කරු, ණය වර්ගීකරණය කොහොමද කරන්නේ? විවිධ ණය නිපැයුම්, විවිධ සුරුකුම්. එතකොට මම අර කිව්වේ section 1 එහෙම නැත්නම් පරිච්ඡේදයේ 1 කියන තුලින් අපි කොටස් 4කට විතර මේක බෙදාගෙන අපි සාකච්ඡා කරනවා. එතකොට ඒකෙදි මෙන්න මේ කියන කොටස් ටික තමයි මම සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ section 1 එක යටතේ. එතකොට දැන් ගොඩ වෙලාවට අපි උත්සාහ ගමු දැන් මේකේ තියෙන මේ නෝට් එක ඒ විදිහටම කියාගෙන යනවටත් වඩා පුළුවන් තරම් අපි ප්‍රායෝගිකව අපිට මේකට කරුණු එකතු කරන්න. දැන් මමත් මගේ අත්දැකීම් තුලින් මම කරුණු එකතු කරනවා. ඔයාලටත් අපිට හිතපු ඕනම වෙලාවක මොන හරි එකක් තියෙනවා නම් මට මැසේජ් එකක් එහෙම නැත්නම් ඩිස්ටර්බ් කරන්න දෙයක් නැහැ. මෙහෙම කතා කරන්න මෙන්න මේක කළ යුතුයි. රයිට් මෙන්න මේක සාකච්ඡා කරන්න ඕන. මෙන්න මේක තවදුරටත් පැහැදිලි කරන්න. කියන එක ඕනම වෙලාවක ඔයගලන්ට අයිතියක් තියෙනවා. ඒ ටික මේ ඉදිරියට කරගෙන යන්න. එහෙම නැත්නම් ඒ පිළිබඳ ප්‍රශ්නයක් විමසන්නට. එතකොට මෙහෙම ගත්තොත් දැන් අපි ණය කියන එක මූලික වශයෙන්ම අපිට ඕක කොටස් දෙකකට අපි කඩා ගන්න පුළුවන්. ඒ කියන්නේ ණය සහ අත්තිකාරම්. ඒ කියන්නේ loans advances. දැන් අපිට දල වශයෙන් අපි ඕක loans මොනවද, අත්තිකාරම් මොනවද කියලා අපි කොටස් වලට කඩාගත්තේ නැති වුණාට ව්‍යවහාරයේදී loans advances කියලා කොටස් දෙකක් තියෙනවා. ඒ කියන්නේ දල වශයෙන් ගත්තොත් සාමාන්‍යයෙන් වාරික හැටියට ගෙවන ඒවා අපි ණය හැටියටත් කෙටි කාලීන චක්‍රීය කාරක ප්‍රාග්ධන අවුරුද්දකට අඩු ඒවා අත්තිකාරම් හැටියටත් තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් short term revolving loan එකක් overdraft එකක් නිකන් ඒක අත්තිකාරමක්. ඒව නැත්තම් මධ්‍ය කාලීන දිගු කාලීන ව්‍යාපෘති ණයක් හැටියට තියෙනවා. දැන් මේක මේ දෙක වෙන වෙනම හඳුනා ගන්නවා කියන එක ලොකුමට කළ යුතු දෙයක් නෙවෙයි. නමුත් අපි පහුගිය ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරනකොටත් මම ඔයගොල්ලන්ට පෙන්නන්න එක තැනකදී එක්සැමින අහලා තිබ්බා ඔබ ණය සහ අත්තිකාරම් වෙන වෙනම හඳුනාගන්නේ කෙසේද? එතකොට අපි මේ පොඩි උදාහරණයක් එක්ක මේ ණය කියන්නේ මෙහෙම අර වාරික හැටියට ගෙවන ඒවා. එතකොට අරවා චක්‍රීය එහෙම නැත්නම් අවුරුද්දක් කාල සීමාවකට යටත්ව කාර්ක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා දෙන ඒවා. අන්න ඒ වගේ ඒ කෙටි හඳුන්වීමක් එක්ක උදාහරණයක් දෙකක් දෙන්න තමයි ලකුණු දෙක ප්‍රශ්නයකට ඒක ආවේ. ඒක මම කියන්නේ එච්චර සිම්පල් වුණත් සමහර වෙලාවට අපිට ඒක වැදගත් වෙනවා. ඒ කියන්නේ මම කිව්වේ මෙතන මම ගොඩාක් දාලා තියෙන ඒවා ගොඩක් වැදගත්. ඒ කියන්නේ පුළුවන් තරම් සමරයිස් කරලා තමයි මේ මෙතෙන්ට මේ ඒවා ඇවිල්ලා තියෙන්නේ. ණය යනුවෙන් අපි අදහස් කරනවා ණය දෙන්නා විසින් ණය ලබන්නාට කිවිසුමකට අනනුකූලනේ මෙතන මේ පොඩක් මම හිතන්නේ මේ වෙලාව අනුකූලව කොන්දේසි වලට යටත්ව එකඟ වූ පොලි අනුපාතයකට එකඟ වූ කාල පරිච්ඡේදයක් තුළ එකඟ වූ වාරික වශයෙන් ආපසු කියවීම පදනම මත බුනල් වූ භාණ්ඩ සේවා ලබා දීම තමයි අපි ලීගලි මේක නිකන් කොන්ට්‍රැක්ට් එකක් හැටියට. එතකොට අපි හිතනවා දැන් ලෝන් ඇග්‍රීමන්ට් එකක් කියලා කියන්නේ අපිට තියෙන්න ඕනේ එතන පාර්ශ්ව දෙකක් ඉන්නවා. ණය දෙන්න ණය ගන්න. එතකොට මේ දෙන්න අතර තියෙනවා ගිවිසුමක්. ඒ ගිවිසුමේ තියෙන කොන්දේසි. මොනවද කොන්දේසි? අපි ලබා ගන්න ණය මුදල මොන පොලි අනුපාතයටද?
කොපමණ කාල පරිච්ඡේදයකට මුල් මුදල පොලිය වාරිකය ආපසු අපි මෙන්න මේ ආකාරයට ගෙවීම සඳහා අපි එකඟ වෙනවා කියන කතන්දරය තමයි මේ නීතිමය ව්‍යවහාරය අනුවත් ණයක් කියලා අපි සඳහන් කරන්නේ. එතකොට වාණිජ ව්‍යවහාරයේ හැටියට ගත්තොත් ඒක අනුව ණය කියලා කියනවා මතු දිනක ගෙවීමේ පදනමට භාණ්ඩ හා සේවා ලබා ගැනීම. ඒ කියන්නේ අපි කවදා හරි දවසක මුදල් ගෙවන්නට පොරොන්දු වෙලා සේවාවක් හෝ භාණ්ඩ ලබා ගන්න එකට අපි කියනවා කමර්ෂියලි නම් ඔන්න ඩෙට් එකක්. දැන් ඒක තමයි සමාජලාට දැන් අපි ඩෙටර් කෙනෙක් කියලා කිව්වහමයි ඒත් ණයක්නේ. ක්‍රෙඩිට් කියලා කියනවනේ. බැංකුවේ ක්‍රෙඩිට් එකයි අරකයි චුට්ටක් වෙනස් නේ. බැංකුවේ ක්‍රෙඩිට් එකක්, ටයිප් ඔෆ් ක්‍රෙඩිට් එකක්, ලෝන් එකක්, ඇඩ්වාන්ස් එකක් කියලා කියන්නේ අපි වෙන විදිහට දකිනවා. හැබැයි වෙළඳ ව්‍යවහාරය තුලදී යම් කිසි ගණදෙනුකරුවෙකුට ණයට බරු ටිකක් ලබා දුන්නාම ආපසු ඒක ගෙවන පොරොන්දුට යටතේ ඒකටත් අපි කියනවා ණයක් කියලා. එතකොට ওই විදිහට මූල්‍යකරණ නීති වෙළඳ හැටියට අපිට මේ ණය එක එක විදිහට අර්ථ දක්වීමේ හැකියාවක් තියෙනවා. ඒක දැන් කිසි ભેදයක් නැහැ. දැන් ඒක කල හැකි කල යුතුයි කියන එක තියෙනවා. නමුත් අපි මෙතනදී මේ අදහස් කරුවේ දැන් අපිට සාමාන්‍යයෙන් අර ණය කියන වචනින්ම හරි දැන් ක්‍රෙඩිට් කියන වචනෙන් ඒක එක තැනකට ලඟු වෙච්ච දෙයක් නෙවෙයි කියලා පෙන්වන්නයි මට අවශ්‍යතාවය තිබුණේ. ඊළඟට ණය කළමනාකරණය කියලා කියන්නේ මොකද්ද? ණය කළමනාකරණය කියන්නේ මේකට වඩා තව චුට්ටක් උඩට ගිය දෙයක්. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් මුලින්ම කරන්නේ ඉස්සර ගත්තොත් ණය දීම් කියලා කිසිය කට්ටිය. බිස්නස් ලෙන්ඩින් ඔන්න. එතකොට ලෙන්ඩින්. එයාගේ තනිකරම එයාගේ කාර්යභාරය තියෙන්නේ ණය ලබා දීම. හරි? එතකොට අය කර ගැනීම කියන කතන්දරේ. එහෙම නැත්නම් පසු විපරුම. එහෙම නැත්නම් වෙන් කිරීම. එහෙම නැත්නම් ණය නැවත සකස් කර දීම. හරි ඒ වගේ කතන්දර මේ ණය දීම කියන තැනදී බලපාන්නේ නැහැ වගේ වුණා. හැබැයි ඇත්තටම බැලුවොත් ණය දීම එහෙම නැත්නම් අපි ණය අපි කියනවා විකිණීම පව කියන්නේ මාකට් කරන එක තැන ඉඳන්ම කස්ටමර් කෙනෙක් ඔන්බෝඩ් කරපු තැන ඉඳන්ම දිගින් දිගට ගිහිලා ආපසු ණය ගෙවල ඉවරලා ආයෙ නැවත දෙයක් කෙනෙක් දෙනවා නම් අන්නේ මුළු චේන් එකම ඒ මුළු ක්‍රියාදාමයන් සියල්ලම කළමනාකරණය කිරීමට අපි කියනවා ණය කළමනාකරණය කියලා. පැහැදිලිද? එතකොට දැන් මේ ණය කළමනාකරණය කියන්නේ ණය ලබා දීමට වඩා චුට්ටක් එහාට ගිය දෙකක්. ඒකයි ක්‍රෙඩිට් සැන්ක්ෂනින් නැත්නම් ක්‍රෙඩිට් ග්‍රාන්ටින් බිස්නස් ලෙන්ඩින් versus ක්‍රෙඩිට් මැනේජ්මන්ට් කියලා කියන්නේ ඕක තමයි මූලික වෙනස. ඒ ඔයාලට සමහරවිට දැන් මේ අපි දැන් මේ ක්‍රෙඩිට් මැනේජ්මන්ට් කියන සබ්ජෙක්ට් එක ඉගෙන ගන්නකොට ඔයගලන්ට නිකන් තේරෙනවා ඇති. ඇයි දැන් මේ වෙන ගොඩක් ඒවා දාලා තියෙන්නේ මේ ක්‍රෙඩිට් වලටනේ. රිස්ක් ෆැක්ටර් තියෙනවා, කැපිටල් ඇඩිකුසි තියෙනවා, සෙන්ට්‍රල් බැංක් වෙනවා. එතකොට ක්‍රෙඩිට් ඇඩ්මිනිස්ට්‍රේෂන් කට්ටිය ඉන්නවා. හරි? එතකොට නිකන් අර මුළු බැංකුවේ සියලුම දෙනාම ක්‍රෙඩිට් චේන් එකකින් ඔක්කොම මෙතනට ඇවිල්ලා තියෙනවා. ප්‍රයිසින් කියනවා, රේටින් කියනවා නේ. ඒ මොකද? එතකොට ඒක තමයි කළමනාකරණය. මොකද දැන් ලෝන් එකක් එනවා කස්ටමර් කෙනෙක් කමින ලෝන් එකක් දීලා අත් දෙක වහගෙන රිකවරි පැත්තට මම කියනවා කියන එක නෙවෙයි ක්‍රෙඩිට් මැනේජ්මන්ට් කියලා කියන්නේ. ඊට වඩා වැඩි ගිය අර්ථයක් තියෙන වපසරියක් තියෙන කාර්යයක් තමයි ණය කළමනාකරණය කියලා. එතකොට මුලින්ම ඔයගොල්ලෝ හැට් එක දාගන්න ඕනේ. දැන් ඊට පස්සේ આવුවොත් මොනවද කරන්නේ? මම ක්‍රෙඩිට් මැනේජ්මන්ට් දැන් ණය කළමනාකරණය. මොකද්ද දැන් ණය කළමනාකරණය කියන්නේ කවුරු හරි අහුවොත් දැන් ඔයාට උත්තරයක් තියෙනවා. ඔයා කියන රයිට්. ඔයා දන්නවද ක්‍රෙඩිට් සයිකල් එක කියන්නේ මොකද්ද? ක්‍රෙඩිට් සයිකල් එක කියලා කියන්නේ කස්ටමර් කෙනෙක් ඔන්බෝඩ් කරන තැන ඉඳන් ඇඩ්වර්ටයිසින්ග් ද, රිෆරන්සින්ග් ද, ටාගට් මාකටින්ග් ද හරි කස්ටමර් කෙනෙක් බැංකුව ඇතුළට ගෙනාපු දවසේ ඉඳලා එයාට මම කරන කාර්යභාරයන් සියලුම දේවල් ණයදීම අය කර ගැනීම පසු විපරම් ඔක්කොම කරලා සියලුම දේවල් උත්කලා හරි විදිහට ගෙවනවා නම් එහෙමයි ගෙවන්න නැත්නම් එහෙමයි ඒ කරලා එයා මගේ බැංකින් බුකෙන් එළියට යනකම් තියෙන සියලුම කාර්ය කළමනාකරණය කිරීම තමයි ණය කළමනාකරණය කිරීම කියලා කියන්නේ. දැන් ඔන්න ඔය සයිකල් එක තැන් වල අපි ඇති. දැන් ඔයා ඉන්න පුළුවන් ෆ්‍රන්ට් එන්ඩ් එකේ මාකටිං පැත්තේ. ඔයා ඉන්න පුළුවන් ක්‍රෙඩිට් ඔපරේෂන්ස් බ්‍රාන්ච් එක පැත්තේ. ඔයා ඉන්න පුළුවන් ණය එහෙම නැත්නම් ඒ ડોකියුමන්ට් එකතු කරන කෙනෙක් වෙන්න පුළුවන් පත්‍රිකාව. ඔයා ඒක ඉවලුවේට් ඇගේන් කරන තැන වෙන්න පුළුවන්. ඔයා ලිමිට් ඇඩ්මින් යුනිට් එකේ වෙන්න පුළුවන්. ඔයා රිස්ක් ඩිපාර්ට්මන්ට් වෙන්න පුළුවන්.
ඔයා ෆිනෑන්ස් ඩිපාර්ට්මන්ට් වෙන්න පුළුවන්. ඔඩිට් වෙන්න පුළුවන්. හරි? ඔයා රිකවරි පැත්තේ ඉන්නත් පුළුවන්. ස්පෙෂල් ඇසෙට් මැනේජ්මන්ට් එකක ඉන්නත් පුළුවන්. මේ මොකද්ද මේ කියන්නේ? එතකොට අර මුළු චේන් එකේම අපි තැන් වල අපි ඇති. හැබැයි අපි යම් ප්‍රමාණික කාර්යභාරයක් කරනවා මේ ණය කළමනාකරණය කියන සම්පූර්ණ ක්‍රියාදාමය ඉවර කරන්න. පැහැදිලිද? එතකොට දැන් ඔළුවට හොඳටම ගන්න අපි ණය කළමනාකරණය කියන ක්‍රියාදාමය හරහා මොකද්ද කරන්න කියන දේ පැහැදිලි විය යුතුයි. ප්‍රශ්න තියෙනවා නම් ඔයාලට අහන්න පුළුවන්. මම බලන්න මොන හරි ටෙක්ස්ට් කරලා හරි තියෙනවනම්. right පොඩි ප්‍රශ්නයක් තියෙනවා. right ඒක අපි recorded lectures yes. right. ඊළඟට අපි බලනවා මේ ණය පිළිබඳ වැදගත්කම් කාර්යභාරය. මේක නම් ගොඩාක් වටිනවා. අපි බලමු මොකද්ද මේ කියලාද. මේක ටිකක් අර මම කිව්ව ඉම්පෝටන්ට් ස්ලයිඩ් එකක් මාක් කරගත්තත් කමන්නේ. සමහරවිට අපිට ප්‍රශ්න අහනවා මේ දැන් ණයක් ලබා දීම නිසා ආර්ථිකයට වෙන බලපෑම, රටකට වෙන, සමාජයකට වෙන, පුද්ගලයෙකුට වෙන කාර්යභාර වැදගත්කම කෙටියෙන් පැහැදිලි කරන්න කියලා කිව්වොත් ඒකට තමයි මේ උත්තරේ ප්‍රමාණවත් වෙන්නේ. මෙන්න මේක අපිට පාවිච්චි කරන්න වෙන්නේ. මෙතෙන්ට එන්න කලින් මෙන්න මෙහෙම උදාහරණයකින් පැහැදිලි කරන්න. හිතන්නකෝ අපි දැන් මෙහෙම අපි මූලික වශයෙන්ම රජයේ හරි බැංකුවක හරි රැකියාවක නියුක්ත වෙලා ඉන්නවා. අපිට අවශ්‍යතාවයක් තියෙනවා ඉඩමක් අරගෙන ගයක් හදන්න. ඕකට අපිට මුදල් අවශ්‍ය වුණොත් අපිට ක්‍රම කීපයක් තියෙන එකක් තමයි අපේ අම්මලා තාත්තලා අපි වෙනුවෙන් හම්බ කරලා සල්ලි ටිකක් දීලා තිබ්බොත් ඔන්න අපිට ඒ මුදල් පාවිච්චි කරලා ඉඩමක් අරගෙන ගයක් හදලා ඔන්න ඒ කාර්යය සාර්ථක කරගන්න පුළුවන් එක. දෙක ඔයා කාලයක් තිස්සේ බැංකුවක හෝ ආයතනයක වැඩ කරගෙන යනවා. මුදල් යම් ප්‍රමාණයකට ඉතුරු කරගෙන ගිහිල්ලා ඒ ඉතුරු කරන මුදලෙන් මේ දේ කරගන්නට පුළුවන්. ඔය දෙකම අපි හිතමු අපිට දැන් නැහැ. තුන්වෙනි එක අපිට මොකද්ද තියෙන්නේ? තුන්වෙනි එක අපිට තියෙනවා අපි යනවා බැංකුවට. අපි ගිහලා කියනවා අපි මෙහෙමයි මෙන්න මෙහෙම කාල සීමාවක් මම වැඩ කරනවා. මම මෙන්න මේ විදිහට පඩියක් ලබනවා. මට පඩි ඉදිරියට මෙහෙම පොටෙන්ෂල් එකක් තියෙනවා. මට මෙහෙම අවශ්‍යතාවයක් තියෙනවා. ඉඩමක් ගන්න ඕනේ, ගයක් හදන්න ඕනේ. හැබැයි මට ඒක සඳහා 100ට මෙච්චර ප්‍රමාණයක් තියෙනවා. තව මුදලක් මට අවශ්‍යයි. බැංකුව එතකොට ඔයාගේ හැකියාවන් බලලා ණය මුදලක් අනුමත කරනවා. ඔයා ඒක අරගෙන ගේ හදනවා. දැන් මේ උදාහරණයක් හරිම සිම්පල් බලුවොත් මොකද වෙලා තියෙන්නේ? අපිට ණය මුදලක් නැතුව පෞද්ගලික මට්ටමක උනත් යම් කාර්යභාරයන් කළ නොහැකි වෙනවා. ඒ කියන්නේ ඔයාට ඒ ණය මුදල නැත්තම් කවදාවත් ගයක් හදන්න බෑ කියන එකනේ තියෙන්නේ. පැහැදිලිද? එතකොට එහෙමනම් අපිට තුන්වෙනි පාර්ශවයේ උදව්වක් අපිට අවශ්‍ය වුණා මේ අපේ පෞද්ගලික කාර්යයක් කරගන්න. හරිද? එතකොට ඔන්න නායක වැදගත්කම දැන් පුද්ගලයෙක් හැටියට මට ඔන්න තේරෙන්න පටන් ගත්තා. අපි හිතමු ආයතනයක් ව්‍යාපාරිකයෙක් ඉන්නවා. එයා ව්‍යාපාරයක් කරගෙන යනවා. එතකොට මොකද එයා කරන්නේ? ඒ ව්‍යාපාරයෙන් එන මුදල් නැවත ආයෝජනය කරනවා. ව්‍යාපාරය තුල ඒකකාරක ප්‍රාග්ධන වෙන පුළුවන්, සාවර ප්‍රාග්ධන එහෙම කර යනවා. හැබැයි දැන් අපි හිතමු මෙයා මේ කරන්නේ බුටික් ෂොප් එකක්, හරි කමර්ෂල් ෂොප් එකක් යම් ප්‍රමාණයකට කරනවා. නමුත් දැන් මෙයාට සිද්ධ වෙනවා කාලානුරූපීව වෙනස් වෙන්න. ප්‍රදේශයේ අපි ගත්තොත් මිනිසුන්ගේ රුචි අරුචිකම්, තරඟකාරීත්ව, රජයේ තියෙන ප්‍රමුඛතාවයන්, රයිට් අනුව දැන් මේකම කරලා හරියන්නේ නැහැ. එයා සුපර් මාකට් ලෙවල් එකට යන්න ඕනේ. මොකද මිනිස්සු කැමති එහෙම. පාකින් චුට්ටක් තියෙන, බඩු ටිකක් තෝරලා ගන්න, සිලෙක්ෂන් එකක් තියෙන, ඉන්ටර්නෙට් පොඩි කැෆේ එකක් ගහන්න පුළුවන් නේ. ඒ කියන්නේ ඒ වගේ කැම ටිකක් ගන්න, ඒ වගේ නිකන් දැන් මිනිස්සු බලනවා වෙන දෙයක්. දැන් ඒතර මෙයාගේ සර්වයිවල් එක සහ මෙයා ඊළඟ තලයට යන්න නම් මෙයා දැන් එතෙන්ට ආ යුතුයි. එයාටත් අර මම කිව්ව ක්‍රමය. යාළුවන්ගෙන්, යාතේ තියෙන සල්ලි දෙමෝපියන්ගෙන් ඒ අරගෙන කරන්න පුළුවන් නම් හොඳයි. බෑ. එයා ආ යුතුයි බැංකුවකට. බැංකුවේ යාට ණයක් ලබා දුන්නොත් තමයි යා මේ තලෙන් අර තලයට යන්නේ. ඔන්න මම කියනවා ආයතනයක් හැටියට ව්‍යාපාරයක් සර්වයිව් වෙනවා මේ ණයක් ඒකේ කාර්යභාරය සහ වැදගත්කම. රටක් ගන්න. අපි ලංකාව තාම අපි කියනවා සංවර්ධනයෙන් පවතින රටක් ඔක්කොම හරි. නමුත් දැන් අපිට සමහර දේවල් රජය පෞද්ගලික අංශ එකතු වෙලා රජයට විතරක් පුළුවන් ඒවා තියෙනවා. රජයේ පෞද්ගලික අංශ එකතු වෙලා සමහරලාට කියන ඒයි තනියම කරන්න බෑ. ඒක ණයක් හරි ජොයින්ට් වෙන්චර් එකට එනවා. අපි තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා එයාපෝට් එකක් හදන්න ඕනේ. ආබර් එකක් හදන්න ඕනේ. හයිවේ හදන්න ඕනේ.
දැන් මේවට මොකද වෙන්නේ? මේව කරන්න ගියාම අපිට එකක් දැනුම සහ ඒ සඳහා අවශ්‍ය කරන මූල්‍ය සම්පත් අපිට නැහැ. එතකොට දැනුම සහ මූල්‍ය සම්පත් දෙක නැති වුනහම අපි මොකද කරන්නේ? අපි යනවා රටකට. අන්තර්ජාතික මූල්‍ය අරමුදලට. එහෙම නැත්නම් තවත් ණය දෙන ආයතන වලට. අපි මොකද කරන්නේ? අපි ඩොලර් වලින් වෙන්න පුළුවන්. නැත්නම් විදේශ විනිමය නැත්නම් විදේශ මුදල් ඒකක වලට වලින් ලැබෙන ණය අපි ලබා ගන්නවානේ. ඒ අරගෙන තමයි හයිවේ එක හදන්නේ. ඒ අරගෙන තමයි හාබර් එක හදන්නේ. ඇයි? ඒක බිලියන 100ක 200ක 300ක ප්‍රොජෙක්ට් එකක්. ඒක අපිට අපේ රටේ තියෙන GDP එකෙන් ඒ හොයන ආදායමෙන් ඒ ඉන්වෙස්ට්මන්ට් එක කරන්න අපිට බෑ. අපේ පෞද්ගලිකාංශ එකතු වුණත් අපිට බෑ. ඊට තෙහා අපේ ස්කෝප් එක. එහෙමනම් අපි ණයක් ලබා ගන්නවා. පැහැදිලිද? දැන් මම කතා කරේ පුද්ගලයෝ හැටියට අපිට ආයතන හැටියට ව්‍යාපාරික ආයතන හැටියට රටක් හැටියට අපිට වැදගත් වෙනවා මේ ණය කියන එක. මොකද එහෙම නොවුනනම් නම් අපිට එතෙන් යන්න බෑ. හරියට සුපර් මාකට් එක හදන්න බෑ. ඒ වගේම පුද්ගලයෙකුට දෙයක් හදන්න බෑ. රටකට ලොකු මහා පරිමාණ ව්‍යාපෘති කරන්න බෑ. ඔන්න ඕක තමයි මේ ණය පිළිබඳ වැදගත්කම කාර්යභාරය කියන එකේදී අපි ගොඩාක් කල්පනා කළ යුත්තේ. right එතකොට දැන් මම මේකෙන් චුටක් එහා පැත්තට ගිහිල්ලා කියන්නම්කෝ. දැන් ලංකාවට මේ දවස්වල තියෙන ප්‍රශ්නේ මොකද්ද? කාටද නිකන් අපි පොඩි කාලින සාකච්ඡාවක් අපි අරගෙන යමු. මොනවද ඔයගොල්ලන්ට හිතෙන විදිහට ලංකාවට ණය පිළිබඳ ප්‍රශ්නයක් දැන් තියෙනවා. මොන වගේ ප්‍රශ්නයක්ද දැන් තියෙන්නේ? ඒවල ඩොලර් සංචිතන. අන්න හරි. දැන් අපි ගත්තොත් අපේ සංචිත ඩොලර්ස් බිලියන 5යි. හැබැයි 2030 වගේ වෙනකොට ඩොලර් බිලියන 30ක් ගෙවන්න පුළුවන් වෙන්න වෙනවා. එතකොට බැලු බැලමටම අපි කොහොමද ගෙවන්නේ? එක. අනිත් පැත්තෙන් ගත්තොත් අපි ඔය ඩෙට් ඉක්විටි වගේ බැංකුව අපේ ඩෙට් ඉක්විටි බලනවා වගේ අපේ GDP එකට සාපේක්ෂව ණයේ ප්‍රතිශතය 70 80 දැන් නිකන් අපි රජය හා සම්බන්ධයෙන් ගත්තොත් 100ක් විතරක් ගිහිලා තියෙනවා. එහෙම බැලුවත් අපි හිතනවා හරි අමාරු තත්ත්වයක අපි ඉන්නවා. ඊළඟම තමයි ඩෙට් ඉක්විටි පැත්තෙන් ගත්තත් අපි අමාරු තත්ත්වයක තියෙනවා. ගෙවීමත් අමාරුක තියෙනවා. හැබැයි අපි ඕකම කල්පනා කරන්න බලන්න ජපානයේ, ඇමරිකාව ඒගොල්ලන්ගේ කොහොමද ඩෙට් ඉක්විටි? ඒගොල්ලන්ගේ GDP එකට සාපේක්ෂව 120ක 30ක තියෙනවා ඩෙට් එක. ඒගොල්ලෝ මේ ණය නැතුව ජීවත් වෙන රටවල් නෙවෙයි. හරි? දැන් මම කියන්නේ ණය කියන එක අත්‍යවශ්‍ය සාධකයක්. ඒක ලංකාවද නැත්නම් සුළු මධ්‍ය පරිසරයේ අපි හිතුවොත් සංවර්ධනයේ වෙමින් පවතින සහ සංවර්ධිත රටවල toy දෙම කරනවා. ඒක මම පැහැදිලි කරන්නේ ණය නැතුව අපිට වැඩක් කරන්න බෑ කියන එක. ඒක අවශ්‍යයි. ඒක තමයි දැන් මම මේ කාරණා තුනක් කරන් පැහැදිලි කරන්නේ. නමුත් ලංකාවේ දැන් අපි තියෙන තත්ත්වය ගත්තොත් අපිට දැන් ඩොලර්ස් හෝ එහෙම නැත්නම් ණය ගෙවීමේ හැකියාව කියන එක තමයි වර්ධනය කරගත යුත්තේ. එහෙම නැතුව ණය 100යි 200යි GDP එකකින් කියන එකට අපි කලබල වෙ යුතු නැහැ. එතකොට අපේ 5 බිලියන් රිසර්ව්ස් තියන අපි 30 බිලියන් ගෙවා ගන්න බෑද නැද්ද කියන එකත් අපි කලබල වෙ යුතු නැහැ. අපි හැම වෙලෙම බලනවා රයිට් අපේ GDP එක කොච්චරද වාර්ෂිකව. ඒ GDP එකෙන් කොච්චරද අපිට ණය හැටියට ගෙවන්න තියෙන්නේ. පුද්ගලයෙක් 60-40 කියන වගේ තැල්ලයක අපි ඉන්නවනම් අපිට මේ දේ කළ හැකියි. හැබැයි අවශ්‍යතාවය තියෙන්නේ අර GDP එක වැඩි කරගන්න ඕන. පෞද්ගලිකව මම කොහොමද හවුසින් ලෝන් එක ගන්නේ? මගේ ඉන්කම් එක වැඩි වෙන්න මට කාලෙත් එක්ක හවුසින් ලෝන් එක මට බරක් වෙනවද? නැහැ. අර ව්‍යාපාරිකයා මොකද කරන්නේ? ණයක් අරගෙන ඉවරලා මේ කඩින් නම් අරක සර්විස් කරන්න එයා හිර වෙනවා. එයා ආදායම් වැඩි කරන්න මොකද වෙන්නේ? අර ණය ගෙවීම පහසු වෙනවා. රටකුත් එහෙමයි. රටකටත් අපිට කරන්න වෙන්නේ ආදායම වර්ධනය. GDP එක. services, agriculture, manufacture ඒක වැඩි කරගන්න ඕන. ඒක වැඩි කරගන්න තමයි මේ ණය වලින් ප්‍රයෝජනයක් ගන්න ඕන. ඒක වැඩි වුණොත් මොකද වෙන්නේ? වාරික ගෙවීම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙමනම් මේ ණයවල තියෙන වටිනාකම සහ කාර්යභාරයකින් දෙයට ගියාට පස්සේ ඔයගලන්ට තේරෙයි මේ ණය අවශ්‍යයි අරගෙන මෙන්න මේ කාරණා කරන්නට. එහෙම කාරණා කරනකොට රට ව්‍යාපාරය පුද්ගලයේ ඊළඟ ලෙවල් එකට යන්නට පුළුවන්. මොකද දැන් පැහැදිලි වෙයි දැන් ඔය මම කියන සමහර කාරණා. දැන් අපි බලමු තවදුරටත් ඒකෙම මෙන්න මේ ආර්ථිකයේ ඉල්ලුම සැපීම විෂමතාවය මොකක්ද? ආර්ථිකයක් වෙන්න පුළුවන්, රටක් වෙන්න පුළුවන්, ගමක් වෙන්න පුළුවන්. ඩිමාන්ඩ් සප්ලයි එක ගැප් එකක් තියෙනවනේ. ඒක පියවන්න නම් ණයක් අවශ්‍යයි. දැන් අර අපි කියපු කතන්දරේ මොකද්ද? පුද්ගලයෙක් ගත්තොත් මට ගයක් හදා ගන්න ඕනේ. මට ගයක් අවශ්‍යයි.
මගේ ජීවන තත්ත්වය ඊළඟ ලෙවල් එකට අරන් යන්න. එතකොට ගයක් හදන්න මට සල්ලි ණයක් ගන්න ඉල්ලුමක් තියෙනවා. ණය දෙන කට්ටියක් ඉන්නව නිවාස ණය දෙන කට්ටිය. එතකොට එයා දුන්නොත් මට මේක කරා මම ඊළඟ එකට ගියා. කඩේකුත් එහෙම. කඩේම කරගෙන ගිහිල්ලා බෑ. සුපර් මාකට් එකක් හැදුන්නේ නැත්නම් මිනිස්සු කඩේට එන එකක් නතර වෙනවා. මොකද මිනිස්සුන්ගේ අවශ්‍යතාවය තියෙන සුපර් මාකට්. ඒතර ඒ තියෙන ඉල්ලුමට සපයන්නට ප්‍රාර්ථනාවක් අවශ්‍ය වෙනවා. ඒක කවුරු හරි ලැහැත් වෙන්න ඉන්නවද දෙන්න. රටකත් එහෙමයි. හයිවේ වෙන්න පුළුවන්, හාබර් එක වෙන්න පුළුවන්, එයාපෝට් එක ඒව හැදෙන්නේ නැතුව රට ඊළඟ ලෙවල් එකට යන්නේ නැහැ. ඒතර අපි ඒ සඳහා කවුරු හරි මුදල් දායකත්වයක්, ශ්‍රම දායකත්වයක්, තාක්ෂණික දායකත්වයක් අවශ්‍යයි. ඒතර ඒක දෙන කවුරු හරි ඉන්න ඕනේ. එහෙමනම් ආර්ථිකයක රටක ප්‍රදේශයක පුද්ගලයකක ආයතනයක ඩිමාන්ඩ් සප්ලයි අතර තියෙන ગેප් එක අඩු කරන්න පුළුවන් මේ ණය හරහා. තව උදාහරණයක් පැහැදිලි කරොත් දැන් මම මොනවා හරි කැම ජාති ටිකක් හදලා දානවා කඩේකට. එතකොට ඒ කඩේට දානකොට අපි හිතමු රයිස් පැක්ස් කියලා 50ක් දානවා. හැබැයි දැන් මගේ කෑම හොඳයි. එතන ඩිමාන්ඩ් එකක් එනවා දැන් 75ක විතර ඉල්ලන මට්ටමට. දැන් මම මොකද ඔය 50ම කර කර මම ඉඳලා ඒ ලාභයෙන් මට 50 55 කරනවා රෙන්න 75 100 කරන්න බෑ එකපාර. මොකද ඒක සඩන් ඉන්ක්‍රීස් එකක්. මොකද කෑම හොඳ නිසා වෙන වෙන තැන් වලට ගියත් මගේ කෑම ගන්න එනවා. දැන් කියනවා පෙරයන්සන්සකින් කියනවා මට පුළුවන් නම් මට 75 ගන්න දෙන්න ඔයා. මොකද ඩිමාන්ඩ් එකක් තියෙනවා. දැන් මම කල්පනා කරනවා තව 25ක් මම හරන්නේ කොහොමද? අතේ මුදල් නැහැ. මට යාළුවන්ගෙන් ගන්න බෑ. ඉතුරු කිරින්නේ නැහැ. මම ලෝන් එකකට යනවා. ආරක ප්‍රාග්ධන අරගෙන අන්න මම එක රැයින් 50 75 කරනවා. එක රැයින් 50 100 කරනවා. එතන සප්ලයි ඩිමාන්ඩ් ગેප් එකක්. ඒක නැති කරන්න මට මුදල් ප්‍රාග්ධනයක් ආවා. ඩෙට් කැපිටල් එකක් ආවා. එතකොට ඔන්න ණය අවශ්‍යතාවය පිළිබඳ අපිට එක උදාහරණයක්. ඊළඟට ආයෝජන ඉදිරි කිරීම පරිභෝජන. දැන් මම කිව්වේ GDP කියලා. ඒක වෙන විදිහට අපි කියනවා C එක I එක S එක නේ. consumption වැඩි වෙන්න ඕන. investment වැඩි වෙන්න ඕන. savings වැඩි වෙන්න. එහෙම වුණාම තමයි රටක් ඊළඟ level එකට යන්නේ. අපි તો මේක කේක් ගෙඩියක් කියලා මේ ප්‍රමාණය. දැන් අපි ඕක බෙදාගෙන කකා හිටිය කියලා වැඩක් නැහැ. මොකද්ද කරන්න ඕනේ? මේකේ වැඩි ප්‍රමාණයකට කන්න මොකද්ද වෙන්නේ? කේක් එක ලොක් කරන්න ඕනේ. කිලෝ 1 කිලෝ 4 කරන්න ඕනේ. කිලෝ 4ක් කරනකොට මොකද වෙන්නේ? ඔන්න ඉස්සලා කෑවේ 8 දෙනෙක් නම් 30 දෙනෙක් කන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඒකේ ඇතුලේ තියෙන දේවල් වැඩි කරන්න ඕනේ. ඒක ඉන්වෙස්ට්මන්ට් පැත්ත වෙන්න ඕනේ. සේවිංස් වෙන්නත් ඕනේ. කන්සම්ප්ෂන් එක වෙන්නත් ඕනේ. දැන් අපි කිව්වොත් රයිට් මේ දවස්වල කන්සම්ප්ෂන් එක අඩු කරන රේට්ස් වැඩි කරගෙන කියලා නොකානෝ ඉන්න කියලා ඉවර වෙලා එතන නැවැත්තුවා කියලා කෙටි කාලීනව හරි දීර්ඝකාලීනව පුළුවන් අපිට ඊටු වැඩ ටික නෑ හරියන්නේ නෑනේ අඬ බොන්න නෑ එතන හිර කරාම මිනිස්සු එක තලයකදී මොකද කරන්නේ එයා ආයෝජනය කරන එකක් නවත්තනවා ඊටු කරන එකක් නවත්තනවා එතකොට අපි අර මේ කේක් එක ස්ට්‍රීක් කරන එකයි කරන්නේ එහෙම නෙවෙයි අපි ඇක්ටිවිටීස් වලින් කරන ක්‍රියාදාමයන් තුලින් වැඩි කරන්න බලන්න. දැන් අපි මේ දවස්වල GDP එක ගත්තොත් සමහර ශේෂ්ත්‍ර මූව් වෙන්නේ නැහැ. අපි හිතමු ටූරිසම් මේන් ඉන්කම් සෝස් එක මූව් වෙන්නේ නැහැ. හැබැයි අපිට පුළුවන් දැන් රෙමිටන්සස් වෙනදට වඩා දැන් ටිකක් එළිය හැපෙනින් ඒ ටික වැඩි කරන්න. කෘෂිකාර්මික සමහර භෝග අපිට එක්ස්පෝර්ට් කරන්න පුළුවන් ඒක කරන්න පුළුවන් දෙයක්. කන්ස්ට්‍රක්ෂන් ඉන්ටර්නලි ඩිමාන්ඩ් එකක් තියෙනවා ඒක පුෂ් කරන්න පුළුවන්. මොකද කරන්නේ මේ සෙක්ටර්ස් වල බැරිව පැත්තක තියලා පුළුවන් ටික උස්සන්න පටන් ගන්නවා. එක්ස්පෝර්ට්. දැන් අප සමහරකට මෙඩිකල් ගියර් වගේ දේවලුත් එක්ස්පෝර්ට් කරන්න පුළුවන් මාකට්ස් හැදුණා. ගාර්මන්ට් එක්ස්පෝර්ට් කරන්න පුළුවන් ලොකු මාකට් එකක් හැදිලා තියෙනවා. ඒතර ඒව මම වැඩි කරනවා. එතකොට ඒක වැඩි කරන්න නම් මම ආයෝජනය කරනවා ඒවා. ඒ කියන්නේ ණය ලබා දීම් කරනවා. අලුතෙන් ෆැක්ටරි හදන්න, අලුතෙන් කාර්යක ප්‍රාග්ධනය ගන්න. ඒක පෞද්ගලික මට්ටමේ, රජයේ මට්ටමේ කරන්න පුළුවන්. එතකොට ආයෝජන ඉදිරි කිරීම පරිභෝජන කටයුතු සඳහා මේ ණය වැදගත් වෙනවා ඒකේ වැදගත් කාර්යභාරයක් ඉෂ්ට කරනවා විධිමත් ණය ලබා දීම මොකද්ද මේ විධිමත් ණය කාට හරි කියන්න බලන්න මොකක්ද මේ විධිමත් ණය යෝජනා කරන්න බලන්න මොකක්ද මේ විධිමත් ණය මම මේ දිගටම කතා කරන්නේ ඒ නිසා කියන්න බලන්න මොකක්ද මේ විධිමත් ණය ආශිකා දයානි අකිල මොකද මේ විධිමත් ණය කියලා කියන්නේ
ඒක වැදගත් දෙයක් කියලා කියනවා අපි. මොකද්ද? විධිමත් ණය ලබා දී. අවිධිමත් ණය ලබා දීම තියෙනවා කියන එක නේද ඒකෙන් කියන්නේ. මොනවද මේ අවිධිමත් වෙන? හිතෙන විදිහට යෝජනා කරන්න බලන්න මොනවද මේ අවිධිමත්? මොනවද මේ අවිධිමත්? ඔව්. ඔයාලා බලන්න නැතුව මොකද නම් ණය දෙන එක වගේ. මොනවද? අවශ්‍යතාවයක් ගෙවීමේ හැකියාවක් බලන්න නැතුව නිකන් ණය දෙනවා. ඔව්. ඒකත් ටිකක් හරි මේ යම් තාක් දුරට මේ ඊශාන් ඒ වගේම තමයි අනිත් එක මේ අපි හිතන්නකො දැන් ඔය අපි කතා කරන ඉන්ෆෝමල් ලෙන්ඩින් මනි ලෙන්ඩර්ස්ලා දැන් මොකද වෙන්නේ දැන් හිතන්නකො ඕන්න ගමක අවශ්‍යතාවයන් ටිකක් තියෙනවා අර මම කියව උදාහරණ ගන්නකො දැන් ඉන්නවා කඩයක් කරන කෙනෙක් ඉන්නවා එයාට ඇත්තටම අවශ්‍යතාවයක් තියෙනවා තව දුරටත් යම් ප්‍රමාණයක ණයක් ලබාගෙන මේ කඩේ බඩු ටිකක් දාලා වැඩිපුර කරන්න එයා යනවා ග්‍රාමීය සංවර්ධන වෙන්න පුළුවන් සනස වෙන්න පුළුවන් අනිකුත් බැංකු වලට ගියාම ඇත්තටම එයාව නිසි ලෙස පිළිගන්නේ නැහැ. ඒ ණය අවශ්‍යතාවය සම්පූර්ණ වෙන්නේ නැහැ. මොකද දැන් එයා යන්නේ මොකටද මේ විධිමත් ණයක් ගන්නනේ. ඒ කියන්නේ මේ ඇවිල්ලා ෆෝමල් ලෙන්ඩින් ඉන්ස්ටිටියුෂන්ස් වලින් ගන්න තමයි එයා යන්නේ. එතකොට දැන් මේ විධිමත් විදිහට ණය ලබා දීම නොවනවා කියලා කියන්නේ මොකද වෙන්නේ? මෙයාගේ අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න මෙයා යනවා මනි ලෙන්ඩර් කෙනෙක් ගාවට. එතනදී මොකද ඊළඟට වෙන්න පුළුවන්? එතනදී අවිධිමත් විදිහට කරනකොට වෙන්නේ මුළු සොසයිටි කියන්නේ පුද්ගලයා සහ මුළු සොසයිටි එකක්ම අමාරු තත්ත්වයට වැටෙනවා මොකද ඉතා ඉහළ පොලි අනුපාත පිළිගත නොහැකි ණය අය කර ගැනීමේ ක්‍රමවේද පිළිගත නොහැකි ණය ලබා දීමේ ක්‍රමවේද වලින් තමයි මේක ලැබෙන්නේ. ඒතර අවිධිමත්. ඒතර දැන් විධිමත් ණය ලබා දීම සිදු වෙනවා නම් රටක ආර්ථිකයක ප්‍රදේශයක සමාජයක මේ කියන ප්‍රශ්න අඩු වෙනවා. දැන් අපිටත් තියෙන ගැටලුව ඒක. දැන් අපි හැම වෙලේම ඇයි මේ මනි ලෙන්ඩර්ස්ලා ගාවට මේ පුළුවන් තරම් කට්ටිය නොයවන්නේ? මොකද ඒකෙන් ප්‍රශ්නයක් හරියට හරි. අවිධිමත් ණය කියන්නේ සීට්ටු වගේ දේවල්. දැන් ඇයි ඒවා අපි ප්‍රොමෝට් වෙන්නේ ඇයි මේ? අර දැන් අපි සීට්ටුවක් මිනිස්සු එතෙන්ට යන්නේ ඇයි? ඒකට හරි ප්‍රොඩක්ට් එකක් බැංකුවල නැහැ. එහෙම නැත්නම් ටැක්ස් සම්ප්‍රදාය දෙයකට මිනිස්සුගේ තියෙන බයක් තියෙනවා. අපි හරි විදිහට දැනුවත් කරලා ආරක්ෂිතව අපිට ඒක බැංකුවකින් දෙන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක් කරන්නත් පුළුවන්. නමුත් ඒකට අපි සූදානම් වෙලා නැති නිසා මොකද වෙන්නේ? මිනිස්සු යනවා සීට්ටු වලට නේ. ගිහිල්ලා අන්තිමට වෙන්නේ සමහරලාවට එතන හොඳට යනකම් හොඳයි. අපි අත්දැකලා දෙන සමහරට හිතා නරක අත්දැකීම් වලට මුහුණ දෙනවා. ඒකට සොලියුෂන් එකක් නැහැ ඊට පස්සේ. පොලිසිය ගිහින් උසාවි ගිහින් බේර ගන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. අන්තිමට සල්ලි ටික මේ ආර්ථිකයේ කාගෙන් හරි නැතර වෙනවා. නැති වෙනවා. ඒක බැංකුව තුළට ආවම ලික්විඩිටි පැත්තෙන්ද හැම පැත්තකම ආයෙක විධිමත් තව තැනකට යනවා. ඒ නිසා විධිමත් ණය ලබා දීම කියන එකත් ඉතා වටිනා වැදගත්ම කාර්යභාරයක් මේ ණය සම්බන්ධයෙන්. කාංචනා ඔදෙන මොකද නම කාංචනද කාංචනාද? කාංචනා සර්. ඔව් යා. ඔව් කාංචනා. ඔයා කියන පොයින්ට් එක දැන් අපි ගත්තොත් මයික්‍රෝ ෆයිනෑන්සින් උත් කාංචනා එතනදී දෙපැත්තක් තියෙනවා. රෙගියුලේටඩ් මයික්‍රෝ ෆයිනෑන්සින් ලෙන්ඩර්ස්ලා ඉන්නවනේ ඒක හොඳයි. මොකද ඒගොල්ලෝ එක්තරා තලයකට සපයනවා ණය. දැන් අපි ගත්තොත් HNB එක්සැම්පල් එකකට ඒ වගේම LOLC වගේ ගත්තොත් ඒගොල්ලෝ මයික්‍රෝ ෆයිනෑන්සින් සෙක්ටර් එකට ගිහිල්ලා ඒකේ රෙගියුලේටඩ් ඒ කියන්නේ ඒකේ තියෙන ඔතොරිටි එකේ තියෙන මේ ඒ වලට යටත් වෙලා දෙන එක හොඳයි. හැබැයි අර ඔයා කියන වගේම තව කොටසක් ඉන්නවා මයික්‍රෝ ෆයිනෑන්සින් කියන concept එක මිස්යූස් කරනවා. අර දවසට මෙච්චර පොලියක් මෙහෙම කරලා ඊට පස්සේ මිනිස්සු දැන් සුවේදී විහාන කරගත්ත අවස්ථා තියෙනවා. එතකොට ඒ කියන්නේ අවිධිමත් එතන. ඒක මයික්‍රෝ වෙන්න පුළුවන්. ඒක SME වෙන්න පුළුවන්. කෝපරේට් වෙන්න පුළුවන්. හැබැයි විධිමත් ණය ලබා දීමේ ක්‍රමවේදයකට යා යුතුයි කියන එක තමයි මේ ණයවල තියෙන වටිනාකම් වැදගත්කම් වල ප්‍රධාන කාර්යභාරයක් කියලා අපි කිව්වේ. ඒතර තුන්වෙනි එක. හතරවෙනි පොයින්ට් එක තමයි ආර්ථික වර්ධනය ආර්ථික සංවර්ධනය. ආර්ථික වර්ධනය ආර්ථික සංවර්ධනය. මොකද්ද මේ? රටක ආර්ථික වර්ධන වේගය ගැන අපි කතා කරනවානේ. දේශපාලන වේදිකාවල කියනවක නෙවෙයි. අපි දෙනකොට 7යි ඔන්න බාර ගන්නකොට 2යි. ඒක කිව්වට ඇත්තම මේ නම්බර් එකේ වටිනාකමක් තියෙනවනේ නේ. ඒ නම්බරකින් අපිට යම්කිසි ඉන්ඩිකේෂන් එකක් දෙනවා.
රටක වර්ධන වේගය වැඩි කරන්නට නම් අපි ඔගෙන C එක I එක S එක පුෂ් කරන්න ඕනේ නේ. GDP එක grow කරන්න ඕනේ නේ. ඒතර ඒකට ණය ලබා දීම අවශ්‍යයි. ණය ලබා දීම වල එක ප්‍රතිඵලයක් තමයි ආර්ථික වර්ධනය. සංවර්ධනය කියන එකත් වැදගත්. ඒ කියන්නේ වර්ධනය වෙලා විතරක් වැඩක් නැහැ. ඒක නිසි පරිදි බෙදා හැරීමක් සිද්ධ වෙන්න ඕනේ. ඒ කියන්නේ රටක් හැටියට ජීවන මිනිස්සුන්ගේ ජීවන මට්ටම් ඉහළ යාමක් වෙන්න ඕනේ. නැත්නම් අර අපි කියනවා වගේ ආර්ථික වර්ධනය සිදු වෙන්නේ දෙන්නෙක්ගේ මේ සල්ලි සාක්කුවට යන්න නම් එහෙමත් වෙනවනේ නේ. GDP එක වැඩි වෙනවා ආර්ථික වර්ධනය යනවා. හැබැයි බැලුවම කොළඹ ඉන්න 10% ගාව තමයි ඔක්කොම සල්ලි තියෙන්නේ. 90% තාම හිටියට අදලා පහළට ගිහින් තියෙනවා. දුප්පත්කම් වැඩි වෙනවා. එහෙම නැත්නම් අපි ඔකේ ඉන්කම් ඩිස්ට්‍රිබියුෂන් එක බෙදා හැරීම වල තියෙන ගැටලු තියෙනවා. ඒතර ඒක වැඩකුත් නැහැ. ආර්ථික සංවර්ධනය කියලා කියන්නේ ප්‍රාදේශීය මට්ටමින්, ශ්‍රේෂ්ඨ මට්ටමින් එක එක කොට්ටාස වලට, එක එක අංශ වලට මුදල් ගලා යාම සිදු විය යුතුයි. ඒක ඇග්‍රි වෙන්න පුළුවන්, ඒක කන්ස්ට්‍රක්ෂන් වෙන්න පුළුවන්, ඒක අර සුළු මධ්‍ය පරිමාණ වෙන්න පුළුවන්, මයික්‍රෝ වෙන්න පුළුවන්. එතකොට එක එක රීජන්ස් වලට වෙන්න පුළුවන්. එහෙම බෙදා හැරීම සිදු වෙලා යම් කිසි කාර්යභාරයක් සිදු විය යුතුයි. ඒතර දැන් මේකදී අපි මේ සාකච්ඡා කරේ මොකද්ද? ණය ලබා දීමේ වැදගත්කම සහ කාර්යභාරය. ඒතකොට මම කාරණා පහක් වගේ තමයි මෙතන කතා කරේ. ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් මෙන්න මේක පොඩ්ඩක් පාඩම් කරගන්න. මම මේ ගොඩක් උදාහරණත් එක්කම මම මේක පැහැදිලි කරේ. සමහර වෙලාවට මේ වගේ ප්‍රශ්න නිකන් අහන්න පුළුවන්. මම කිව්වර ප්‍රායෝගික තලයේ ප්‍රශ්න කියලා. දැන් බැංකුවක එහෙම නැත්නම් අර මම ඔයගොල්ලෝගේ ණය ලබා දීමේදී ඒ රටකට එහෙම නැත්නම් ආර්ථිකයකට එහෙම නැත්නම් යම් ආකාරයක ව්‍යවසායකයන්ට එහි තියෙන වාසි සාකච්ඡා කරන්න. නැත්නම් එහි වැදගත්කම සාකච්ඡා කරන්න. ඒක එකපාර අපිට කොහෙන් හරි වෙලා දබඩ ගාල් ලියන්න ඕනේ නැහැ. අපිට මොකද කරන්න ඕනේ? මේ වගේ දෙයක් අපි දන්න නිසා අපිට හිමින් වැඩි කරගෙන යන්න පුළුවන්. හරි. මොන හරි ගැටලු යෝජනා එහෙම නැත්නම් ඔයගොල්ලන්ගේ අදහස් තියෙනවද මේකට එකතු කරන්න? right එහෙනම් අපි ඉදිරියට යමු. මේක ගොඩාක් අලුත් දෙයක් නෙවෙයි ඔයගොල්ලෝ මේක දන්න දෙයක්. නමුත් අපි කෙටියෙන් සාකච්ඡා කරමු. සාමාන්‍යයෙන් බැංකු එහෙම නැත්නම් මූල්‍ය ආයතන ගත්තාම අපිට මේ මූල්‍ය ප්‍රවාහය එහෙම නැත්නම් මේ ආයතනවල ප්‍රාග්ධන අරමුදල් එන යන කියලා එකක් තියෙනවා. කොහොමද අපිට බැංකුවට මුදල් එන්නේ? බැංකුවේ මුදල් කොහොමද යන්නේ? මේක මේ විභාගවල ඇවිල්ලා තියෙන දෙයක් නෙවෙයි. නමුත් මම කියන්නේ ප්‍රායෝගික තලයේ අපි දැනගත යුතු දෙයක් හැටියට. එකක් තමයි ප්‍රාග්ධන හැටියට. අපි දැන් ඔය කියන්නේ කොටස් ප්‍රාග්ධන කියන්නේ බැංකුවක් ආරම්භ කරනකොට මෙච්චර ප්‍රාග්ධනයකින් අපි පටන් ගන්න ඕන කිව්වම ඒක සම්බන්ධ වෙලා ඉන්න කොටස්කරුවන් විසින් මෙච්චර ප්‍රමාණයක් ප්‍රාග්ධනයක් හැටියට ඒගොල්ලෝ ඉදිරිපත් කරනවා. ඊට අමතරව තැන්පත්කරුවෝ ඉන්නවා. ඒක ඇවිල්ලා අපි කියනවා ඉතිරි කිරීම වෙන්න පුළුවන්, ධන යෝජන වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ස්ථාවර තැන්පතු වෙන්න පුළුවන්. තැන්පතු හැටියට එනවා. තුන්වෙනි එක අපි ණය සමාහලට අපි සමාහට මහා බැංකුවෙන් වෙන්න පුළුවන්, නැත්නම් වෙනත් මූල්‍ය ආයතන වෙන්න පුළුවන්. ණය හැටියටත් අපි ලබා ගන්නවා මේ ප්‍රාග්ධනය ශක්තිමත් කරන්න. ඒ කියන්නේ අපි ගත්තොත් කොටස් ප්‍රාග්ධනය වගේම ණය ප්‍රාග්ධනයත් ලබා ගන්න අවස්ථා තියෙනවා. ඊළඟට රඳවාගත්ත ලාභ රිටර්න් earnings. ඒ කියන්නේ දැන් ව්‍යාපාරයක් නැත්නම් බැංකුව දිගින් දිගටම කරනකොට ඒකේ ලාභ අපි උපයනවා. ඒ ලාභ වලින් කොටසක් අපි රිටර්න් කර ගන්නවා. ඒ කියන්නේ ඉදිරි වර්ෂ සඳහා ඒක අපිට අරමුදලක් නැත්නම් මූලාශ්‍රයක් හැටියට ඉන්පුට් එකකට පාවිච්චි කරනවා. ඒතර ප්‍රාග්ධන තැන්පත් ණය මුදල් රඳවාගත්ත ලාභ හැටියට. ඊළඟට දෙවනුව තමයි බැංකු මූල්‍ය ආයතන අරමුදල් යෙදවීම. හරි? මේ දැන් මේ ලබා ගන්න දේවල් අපි දැන් එකතු කරගෙන නිකන් තියාගත්තට බැංකුවට සල්ලි වන්න බෑනේ. මේවා එක එක ආකාරයට අනිත් පැත්තට යා යුතුයි. ගියාම තමයි ආදායම් උපදවන්නේ. ගියාම තමයි බැංකුවේ යම්කිසි වර්ධනයක් අපි ළඟට ලැබෙන්නේ. ඒ ගියාම තමයි බැංකුවේ එතකොට සේවක සේවයන්ට හෝ යම්කිසි ප්‍රතිපාදන ප්‍රතිලාභ එන්න පටන් ගන්න. කොහොමද මේක යෙදෙන්නේ? පළවෙනි එක තමයි නීති ප්‍රකාශ සංචිත. ඕගොල්ලෝ හත රිසර්ව්ස් කියලා જાතිය. අපි කැමැති එකක් නැහැ. යම් ප්‍රමාණයකට අපි ගත්තොත් උදාහරණයකට රුපියල් 100ක අපි දැන් ගත්තාම අපි ඒකෙන් 90ක් 95ක් OD එකක් කියලා අයින් කරන්නේ.
105ක් අපි තියාගන්න යම් ප්‍රමාණයකට පොලි අනුපාත සඳහා අමතරව රිසර්ව් එකක් 100 මෙච්චර ගාණක් 104ක් විතර දැන්ට අපි රිසර්ව් එකක් දෙකක් ඇත්තනම ඒ ප්‍රමාණයක් අපි අයින් කරන්න කියලා කියනවා මහ බැංකුවේ තිබිය යුතුයි. ඊට අමතරව ෆයිනෑන්ෂල් මූල්‍ය සංචිත හැටියටත් තියෙනවා. ඒ කියන්නේ දැන් ස්ටැටියුටරි රිසර්ව් එකට අමතරව කැෂ් රිසර්ව්ස් උත් අපි තියාගන්න. ඒක සමානලට අපේ ලික්විඩිටි එක ද්‍රවශීලතාව ආරක්ෂා කරගන්න. එහෙම නැත්නම් මහ බැංකුවේ එහෙම නැත්නම් බාසල් කමිටු එකේ යෝජනා අනුව අපි එහෙම තියාගන්න අවස්ථාවක් තියෙනවා. එතකොට නීති ප්‍රකාර සංචිත හැටියටත් මූල්‍ය සංචිත හැටියටත් අපි යම් යම් ආකාරයකට මුදල් අයින් කරලා තියාගන්නවා. තුන්වෙනි එක තමයි පාරිභෝගිකයන්ට දුන්න ණය. මේ මොනවද? කස්ටමර් ඇඩ්වාන්සස්. ඒ කියන්නේ දැන් අපි දැන් අර වගේම ලෙන්ඩින් ඩිපොසිටර්ස් ලගේ මුදල් ගන්නවා වගේම අපේ සෑහෙන ප්‍රමාණයක් තියෙනවා ඇඩ්වාන්සස් හැටියට. කස්ටමර් ඇඩ්වාන්සස් නේ. ලෝන්ස් ඇඩ්වාන්සස් කියලා ඒකේ අපි ජීවත් වෙන්නේ. එතකොට අපි ඒ දීපු ණයත් අපි මුදල් එළියට ගලෑමක් හැටියට අපි දකිනවා. ඊළඟට සුරගුම්පත් වල ආයෝජනය කරනවා. ඒ කියන්නේ අපි සමහරට ට්‍රෙෂරි බිල් වෙන්න පුළුවන්, ට්‍රෙෂරි බොන්ඩ්ස් වෙන්න පුළුවන්. එතකොට ඒක මහ බැංකුවේ නියාමනයන් වල යටත් තුළ අපි ආයෝජනයක් කරනවා යම් කොටසක්. මොකද ඒක සමහරලාට අපි ඔය කියන ප්‍රාග්ධනය ගණනය කිරීමේදී යොදා ගන්නත් පුළුවන් දෙයක්. නමුත් යම් ආරක්ෂිත තැනක අපි ඒක ආයෝජනය කිරීමක් කරනවා. අන්තිමට ස්ථාවර තත්කම්. ඒ කියන්නේ අපි බැංකුවල සමහර අය නම් සමහර වෙලාවට අපි දකිනවා ගොඩක් වෙලාවට ඒගොල්ලෝ රෙන්ට් එකට ඉන්න ගොඩක් බිල්ඩින්ග්ස් තියෙන. හෙඩ් ඔෆිස් එක විතර වගේ අතේ මුදල් වලින් හැදිලා තියෙනවා. නමුත් සමහර බැංකු තියෙනවා අපි ප්‍රාදේශීය කාර්යාලය සමහර ශාඛා පවා ඒ මුදල් වලින් ලාභ වලින් හදලා ඒක වත්කමක් හැටියට තියෙනවා. බැංකුවේ වත්කම ඉහළ යෑම සිද්ධ වෙනවා. එතකොට බැංකුවක මම මේ ඉතාම කෙටියෙන් සාකච්ඡා කරේ බැංකුවට කොහොමද මුදල් ගලා එන්නේ ආගම්‍ය බැංකුවේ මුදල් කොහොමද ගලා යන්නේ විගම්‍ය කියලා. දැන් නිකන් අවුට්සයිඩ් නිකන් අපි ප්‍රශ්න හිතුවොත් දැන් සමහර වෙලාවට කෙටි ප්‍රශ්නයකට එක්සෑම් එකේ නිකන් අහන්න පුළුවන් මේ ආකාරයෙන් අරමුදල් යෙදීම් වලින් පහත දක්වා ඇති ඒවා වලින් අරමුදල් යෙදීමක් නොවන්නේ නීති මූල්‍ය සුරකුම්පත් ආයෝජනය රඳවාගත් ලාභ කියලා එනවා. හරි එතකොට අපි කල්පනා කරලා කලබල වෙන්න ඕනේ නැහැ. එතකොට පොඩ්ඩක් හිතන්න. හරි දැන් මේ කියන්නේ දැන් මෙයා එක්සෑම් එක අහනවා මේ මුදල් අරමුදල් යෙදවීමක් නොවන්නේ කිව්වහම රඳවාගත් ලාභ කියලා කියන්නේ රයිට් අපි ගාව මුදල් ගලා යෑම. ඊටු ටික ගලා එළියට ගලා ගිහිලා තියෙනවා. ඒතර පොඩි හිටි ප්‍රශ්නයක් හැබැයි ලකුණු දෙකක්. දැන් මම ඔය කියන්නේ සමහරවිට අර ඒ වගේ ෆන්ඩමෙන්ටල් එකකට එක්සෑම් අපිට ක්වෙස්චන් එකකට දාන්න පුළුවන්. කලබල වෙලා අපිට මේ වෙලාවේ කරන්න ඕනේ පොඩ්ඩක් කල්පනා කරන්න. දැන් අපි මෙහෙම ඉගෙන ගත්තා. ඉන්ෆ්ලෝ අවුට්ෆ්ලෝ ආගම්‍ය විගම්‍ය. ඊට පස්සේ ඒක නැතත් කල්පනා කරනවා. රඳවාගත්ත ලාභයක් කියන්නේ රඳවා ගැනීම. ඒක එළියට ගලා යෑමක් වෙන්න බෑනේ. එහෙනම් ඒක අපි ඇසෙට් එකක් අපි ගාව තියගන්න එක. එහෙනම් මේ අහන දෙන්නේ එළියට යන එක. අන්න ඊටු තුන තමයි එළියට යන්නේ. එහෙනම් මේක තමයි උත්තරේ. ඔය පොඩ්ඩක් තර්ක කරලා සමහර කරගැනීමේ අවශ්‍යතාවක් එන්නට පුළුවන්. රයිට්. අපි දැන් ඉදිරි කරමු. ඊළඟට මෙන්න මේක ඉතා කෙටි මම කියන්න. සාමාන්‍යයෙන් අපි ආර්ථිකයක් ගත්තාම විවිධ ව්‍යාපාර අංශ තියෙනවා. අපි කියනවා සෙක්ටර්ස් කියලා. එතකොට දැන් ඒ අපි ණය ලබා ගත්තාම එහෙම නැත්නම් බැංකුවක ණය ලබා දීමේ ක්‍රමවේදය තුල මෙන්න මේ කියන ශේෂ්ත්‍ර අංශවලට අපි ණය ලබා දීම් කරනවා. එතකොට දැන් මේක ඇත්තටම ගත්තොත් අලුත් දෙයක් නෙවෙයි. වෙළඳ කෘෂිකර්ම කර්මාන්ත සංචාරක ඉදි කිරීම ඕන තරම් ඔයාලට කල්පනාවට ඒවි. එතකොට මොකද්ද මෙතන තියෙන වැදගත්කම? දැන් අපි මේ දැන් මෙතනින් බලන්න හැම වෙලේම අර මම කියන්නේ අපි ඉගෙන ගන්නකොට දෙයක් නිකන් පොතේ තිබ්බා කොලේ තිබ්බා සර් කිව්වා අරයා කිව්වා මෙයා කිව්වා කියලා මේ සෙක්ටර්ස් ටික කඩපාඩම් කරාට වැඩක් නැහැ. මෙතනින් අපි එළියට යා යුතු දෙයක්. මොකද්ද මෙතනින් අපි එළියට යන්නේ? අද අපි ණය වැදගත්කම සාකච්ඡා කරනකොටම අපි යම් කාරණා කතා කරන්නේ. ඒ කියන්නේ අපි දැන් ගොඩක් වෙලාවට අපි අර ක්ලාස් එකකට යන එකේ තේරුම තියෙන්නේ අපි හැම වෙලේම එතනින් දෙයක් කියලා. නැත්නම් මේ ටියුට් එක මේ නෝට් එක අරගෙන ඉවර වෙලා අපිට කොහොමද සාකච්ඡා කරගත්තාම කටපාඩම් කරගත්තාම වැඩි. හරිනේ. නමුත් එහෙම නෙවෙයි. දැන් මෙතනින් මට කල්පනා කරලා ඔයගොල්ලෝ කියන්න දැන් මේ සෙක්ටර්ස් තියෙනවා. මේ සෙක්ටර්ස් වලට අපි ෆන් කරන්න ඕනේ. ඒක සුළු මධ්‍ය පරිමාණ, මහා පරිමාණ, නැත්නම් පුද්ගලයේ يعني තනි පුද්ගල මේ පාරිභෝජන කටයුතු සඳහා මෙන්න මේවට අපි දෙනවා. මේ වල ඉන්න කස්ටමර්ස්ලා දෙනවා. හැබැයි අපිට බැංකුවක් හැටියට මේව වලට දෙනකොට මොනවා හරි ගැටලු එහෙම නැත්නම් අපි සලකා බැලිය යුතු කරුණු මොනවා හරි එනවාද? ඕක තමයි ටිකක් වැදගත් වෙන්නේ. ඕක තමයි මම කියන්නේ ක්‍රෙඩිට් මැනේජ්මන්ට් පැත්තේ. දැන් මේක බිස්නස් එකේ හිටන් ගත්තොත් එයා එක විදියකට දකි.
ක්‍රෙඩිට් අප්‍රූවල් පැත්තෙන් එයා දැක්කොත් මේක එක විදිහකට දකි. මේක රිස්ක් මැනේජ්මන්ට් ඩිපාර්ට්මන්ට් එකෙන් ගත්තොත් එයා එක විදිහකට දකි. අන්න ඒ හැට්ස් තුනම ඔයා පොඩ්ඩක් මේ චේන් එකේ දිගටම බැට් කරන ප්ලේයර් කෙනෙක් හැටියට ඔයා එක දැනගන්න ඕනේ. දැන් මට කියන්න බලන්න දැන් මේක අපි කොයි විදිහටද අපිට වැදගත් වෙන්නේ. ක්‍රෙඩිට් ඔෆිසර් කෙනෙක් හැටියට. කොහොමද අපිට මේක වැදගත් වෙන්නේ? කාට හරි යෝජනා කරන්න පුළුවන්ද? අපි හිතුව බිස්නස් එක පැත්තේ කෙනෙක් ඉන්නවා කියලා. ඔයාට මේ සෙක්ටර්ස් ටික දීලා තියෙනවා. ඔයා බ්‍රාන්ච් මැනේජර්, රීජනල් මැනේජර් හැටියට ඔයාට මේක දිහා බැලු බැලමටම මොකද්ද වැදගත් වෙන්නේ? කියන්න බලන්න. අපි දැන් මේක පොඩ්ඩක් ප්‍රායෝගික කරලා කරන්නත් එපා. කියන්න බලන්න. කාංචනා, උදාර, දයානි, මට පේන නම් ටික මම කියන්නේ අනිත් ඇරිය හැංගිලා ඉන්නේ. ආශිකා, ඕගොල්ලන්ට මොනවද හිතෙන්නේ? දැන් මෙහෙම බ්‍රාන්ච් එකකට ආරම්භ කරනවා. ඔයාලට මේ සෙක්ටර්ස් ටිකක් තියෙනවා. ඔයාලට මොකද්ද මේකේ තියෙන වැදගත්කම? එහෙම නැත්නම් ඇයි මේ නිකන් මේකේ මොනවද මේ දවස්වල හැටියට ඔයාලට මේකේ වටිනාකම මොකක් වගේද ඔයා දකින්නේ? නැත්නම් ඔය ක්‍රෙඩිට් ඉගෙන ගන්න ළමෙක්, ස්ටුඩන්ට් කෙනෙක්, මැනේජර් මෙහෙම පොඩි මීටින් එකක් කෝල් කරනවා. එතකොට ඉතින් කියනවා දැන් මෙන්න මෙහෙම සෙක්ටර්ස් ටිකක් අපිට දැන් තියෙනවා. කිව්වහම මොකද්ද ඔයාගේ දැන් ඉන්පුට් එක? පුෂ්පික, හොලතුංග කතා කරන්න බලන්න. මොනවද හිතෙන්නේ? දුලානි, ප්‍රසාද්, ඔව් කියන්න. ලෝන් පෝර්ට්ෆෝලියෝ එකට වැදගත් වෙනවා. හොඳ උත්තරයක් දුන්නා. ලෝන් පෝර්ට්ෆෝලියෝ එකට වැදගත් වෙනවා. චන්දිමා කියන්න. මොනවද කියන්නේ? කාංචනා. දැන් සෙක්ටර්ස් ගොඩක් තියෙන නිසා එක සෙක්ටර් එකක මේ මොනවා හරි කඩාවැටීමක් තියෙන වෙලාවකදී උනත් අර අනික් සෙක්ටර්ස් වල දැන් මේ පැන්ඩමික් එකත් එක්ක ටුවරිස්ට් පැත්තේ තියෙන බිස්නස් වලට ලොකු මේ ඩැමේජ් එකක් වේගෙන යනවා. එතකොට නමුත් කන්ස්ට්‍රක්ෂන් පැත්තට ඒකේ මේ එහෙම හානියක් නැහැ. ඒකට අර වේරියස් සෙක්ටර්ස් වලට මේ අප්‍රෝච් කරනකොට එතන chance එකක් තියෙනවා. very good point. ගොඩාක් හොඳ උත්තරයක්. ඔය දෙන්නම ඇත්තටම හරිම කාලීන විදිහට ඒක සාකච්ඡා කරා. අනිත් පැයට මොනවද හිතෙන්නේ? අන්න ඒක තමයි මම ඔයගොල්ලන්ගේ බලාපොරොත්තු වෙන්නේ. මොකද දැන් අපිට සාමාන්‍යයෙන් දැන් මේක මේ නිකන් අපෙන් කවදාවත් අහන එකක් නැහැ. මේ මොනවද බැංකුවේ තියෙන අය දෙන සෙක්ටර්ස් අංශ මොනවද 3ක් 4ක් කියන්න එහෙම නෙවෙයි. ඒගොල්ලෝ අනිවාර්යෙන්ම අහන්නේ දැන් මේ තියෙන පැන්ඩමික් මේ තත්ත්වය තුල බැංකුවක ණය කලබට බලපාන්නේ කෙසේද සාකච්ඡා කරා. ණය දීපු අංශ වලට මේ බලපාන්නේ කෙසේද සාකච්ඡා කරා. ණය අවදානම් අය කර ගැනීම සඳහා ඔබ ක්‍රියාත්මක කරන ආකාරය පැහැදිලි කරන්න. අන්න ඒ වගේ ප්‍රායෝගික ප්‍රශ්න. දැන් මම ඒක තමයි කිව්වේ දැන් ඔයා බ්‍රාන්ච් මැනේජර් කතා කරනවා ටීම් එකකට. රයිට් දැන් ගිහිල්ලා අපි ඉඳ ගන්නවා එතන. එතකොට කියනවා රයිට් අපිට මෙහෙම දැනට අපේ අපි පෝර්ට්ෆෝලියෝ එකෙන් ගත්තොත් මුලින්ම අපි මෙන්න මේක තමයි අපේ ණය කලබ. මේ සෙක්ටර්ස් වලට ගිහිල්ලා තියෙනවා. දැන් ඔයගොල්ලෝ දැන් මේ නිකන් ඔයගොල්ලෝ ගාවත් අදහස් වෙන දැන් අපි මේක මොකද්ද කළ යුත්තේ? පළවෙනි දේ තමයි අපිට මේකෙන් අදහසක් ගන්න පුළුවන් අපි කොයි ප්‍රමාණවලට ආවරණය වෙලා එහෙම නැත්නම් යොමු වෙලා තියෙනවද? ඒ percentage එක කොහොමද? තවත් මේකේ හැකියාවක් තියෙනවද? මහා බැංකුවෙන් අපිට දෙලා තියෙන සෙක්ටර් එකකට උපරිම යන්න පුළුවන් 20%යි මුළු බැංකුවේ බුක් එකෙන් කියලා. එතකොට අපිට ඒකම බ්‍රාන්ච් එකට ඇප්ලයි කරොත් අපි බ්‍රාන්ච් එකේ එක මොනවා හරි අංශයකට උපරිම ගිහිල්ලා තියෙනවද? 120කට 30කට ගිහිල්ලා තියෙනවද? උදාහරණයක් අඳුරලා ගත්තොත් ඒක එක්සෙප්ෂන් එකක් වෙන්න පුළුවන්. ඇග්‍රි පැඩි සෙක්ටර් එක 60 මුළු බුක් එකෙන් ඉන්නවා. නමුත් ඒක බැංකුවක් හැටියට අපි ගන්න තර්කානුකූලව ගත්ත තීරණයක් වෙන්න පුළුවන්. නමුත් එතන අදහසක් ගන්න එක. දෙක තමයි දැන් කාංචනා සජෙස්ට් කරා වගේ. දැන් අපි දැනගන්න රයිට් මේ තියෙන්නේ මේකේ මෙන්න මේවා අපිට අවුල් එක අපේ භාෂාවෙන් කිව්වොත්. ඒවට අපිට යන්න බෑ දැන්. මෙන්න මේවා අපිට යන්න පුළුවන්. එහෙමනම් අපි මෙන්න මේ වලට යන්න අපි ක්‍රියාමාර්ග හදාගමු. අපි ගාව තියෙන ණය නිපයු. එතකොට මේ වලින් හොඳ කස්ටමර්ස්ලා අපි හොයාගමු. අපි එතෙන්ට යමු. ඔන්න. දැන් ඔය බිස්නස් එක පැත්තෙන් ඔන්න ඔයගොල්ලෝ මට අදහස් එකක් නැත්තම් දෙකක් දුන්න මේ අංශ පිළිබඳව. දැන් ඕකම තමයි අපි දැන්
මම කිව්ව ක්‍රෙඩිට් චේන් එකක අපි ඉන්න හින්දා ඕකම අපිට වැදගත් වෙනවා අර පැත්තට. ඒ කියන්නේ ණය අවදානම් එහෙම නැත්නම් ක්‍රෙඩිට් පැත්තකට ගියොත් අපි. ඒගොල්ලන්ට මේක කොහොමද වැදගත් වෙන්නේ? ඒගොල්ලෝ බලනවා රයිට් අපේ දැන් තියෙනවා මෙහෙම සෙක්ටර්ස් ටික. මෙන්න මේ සමහර සෙක්ටර්ස් එච්චර හොඳට කරන්නේ නැහැ. එතකොට ඒකට අපි දීලා තියෙන එක්ස්පෝෂර් එක කොච්චරද? කන්සන්ට්‍රේෂන් එක වෙන සංකේන්ද්‍ර අවධානමක් තියෙනවද? මේක තවදුරටත් ඉදිරියට නරක වෙන්න පුළුවන්ද? මොරටෝරියම් ලෝන් දීලා තියෙනවා නම් මොන මොන සෙක්ටර්ස් වලටද? ඒක මොරටෝරියම් එක තවදුරටත් දෙනවා නම් අපේ බැංකුවට අපි ෆිනෑන්ස් එකේ පැත්තෙන් ගත්තොත් හානි කරන ඉම්පයර්මන්ට් කොච්චර බලපෑමක් වෙයිද? පැහැදිලිද? ඒ වගේ දැන් අර අපි රූපෙ මේ කොලේ පේන දෙයට වඩා වෙනස් දෙයකට අපි යොමු වෙන්න ඕනේ. බිස්නස් පැත්තෙන් ගියොත් අපි මොන මොන සෙක්ටර්ස්ද යන්නේ කොහොමද යන්නේ මොකද්ද මේ වෙලාවේ හැපනින් සෙක්ටර් එක හරි අනිත් බැංකු කොහොමද ඒකේ තියෙන තරගකාරීත්වය ඔන්න බිස්නස් ෆ්‍රන්ට් එකේ ක්‍රෙඩිට් වගේ පැත්තෙන් ගත්තොත් අපේ කන්සන්ට්‍රේෂන් එක කොහොමද මේ සෙක්ටර්ස් වල පර්ෆෝමන්ස් කොහොමද ගිය අවුරුද්දට සාපේක්ෂව දැන් කොහොමද ඉදිරිය කොහොමද එතකොට එතනදී අපි බලනවා ක්‍රෙඩිට් පැත්තෙන් තවත් ඇඟීමක් කරනවා රිස්ක් එක වගේ පැත්තෙන් ගත්තොත් ඒගොල්ලෝ බලනවා එක්ස්පෝෂර් එක කොහොමද කන්සන්ට්‍රේෂන් කොහොමද මේකේ NPL කොහොමද එහෙම නැත්නම් අපේ ඔය තවත් කන්සන්ට්‍රේෂන් කෝඑෆිෂන්ට් එක වගේ වෙන්නේ කොහොමද ඒ පැත්ත ෆිනෑන්ස් එක පැත්තෙන් සමානලට බලන්න පුළුවන් අර 120ක අපි ඉන්නවද මේකේ ෆයිනෑන්ස් පැත්තට ආපු ඉම්පැක්ට් එක මොකක්ද ඉම්පයර්මන්ට් එකේ රයිට් අන්නේ ඒ වගේ පැති වලට යන්නට පුළුවන් කියන දෙයක් තමයි මම මේ පෙන්නන්නේ අපෙන් අහන ප්‍රශ්නේ වෙනකොට ඔය 4 3 5 එකතු කරලා උත්තරයක් අපිට දෙන්න පුළුවන් අවදානම් පැත්ත NPL සයිඩ් එක කන්සන්ට්‍රේෂන් එක බිස්නස් ඩෙවලොප්මන්ට් එක එහෙම නැත්නම් ඒ සෙක්ටර්ස් වල තියෙන ට්‍රෙන්ඩ්ස් මොනවා හරි අන්න ඒ වගේ දැන් ඔය ප්ලේයර්ස්ලා 5-6 දෙනෙක් හැටියට තමයි මේකට උත්තරයක් අපි දුන්නේ. දැන් විභාගයකට ඔයගොල්ලෝ ආවත් එහෙමද? විභාගයකට ආවන් පස්සේ සමානලාවට මේ වගේ ප්‍රශ්නයක් තිබ්බෙන් පස්සේ අපි සද්ද වහලා ඒක නම් මම දන්නේ නැහැ කියලා ඉඳලා හරියන්නේ නැහැ. එතකොට බලන්න ඕනේ එයා අහනවා. එතකොට බලන්න මේ සෙක්ටර් එක ඉන්න ප්ලේයර්ස්ලා ටික කවුද? ෆ්‍රන්ට් එකේ ඉඳන් එන්ඩ් එකට යනකම් ප්ලේයර්ස්ලා 4-5 දෙනෙක් ඉන්නවා. එතකොට ඒ පැත්තේ ඉන්න කෙනෙකුට මේක වැදගත් වෙන කොහොමද? ක්‍රෙඩිට් එකේ ඉන්න කෙනාට මේක වැදගත් වෙන්නේ කොහොමද? ෆයිනෑන්ස් මේක වැදගත් කොහොමද? රිස්ක් එකේ වැදගත් වෙන්නේ කොහොමද? ෆ්‍රන්ට් එකේ වැදගත් වෙන්නේ කොහොමද? එහෙම හිතනකොට උත්තර පහක් ඇවිල්ලා ඉවරයි. පොයින්ට්ස් පහක් ඇවිල්ලා ඉවරයි. එහෙම තමයි උත්තර ගොඩනගන්නේ. එහෙම තමයි ඔයගොල්ලෝ නිකන් මේක අර මම හැබැලෙම කියන්නේ දැන් අපි ඉස්සර කරපු විදිහට ඒ ලෙසන්ස් එහෙම කරන්න එපා. කිසි තේරුමක් නැහැ. දැන් අවුරුදු 10කට කලින් අපි කියන්නේ මේ ටික තියෙනවා මෙහෙම තියෙනවා ෆන්ඩමෙන්ටල් එක මේක මොඩල් එක ගියා ඉවරයි. විභාගෙත් ආවා ඒ විදිහට කරා ඉවරයි. නමුත් දැන් එහෙම නෙවෙයි. දැන් හැම වෙලෙම අපි බේසික් එකක් ඉගෙන ගන්නවා concept එක apply කරනවා ඒ වෙලාවේ තියෙන தත්ත්වෙට. දැන් sector කියන එක අපි ඉගෙන ගත්තොත් කාලයකට මම කිව්වේ 5 දිනකට 5 විදියක් නේ. හරි දැන් අපි ඊට කලින් slide එකේ ගත්තොත් අපි කොහොමද inflows outflows inflows outflows කියන එක treasury එකට එක විදිහකට වැදගත්. risk එකට එක විදිහකට වැදගත්. business එකට එක විදිහකට වැදගත්. එතකොට ওই තුන එකතු වෙලා තමයි ඇල්කෝ එකේ වගේ තීරණ ගන්න. ඒතර අපි අන්න එතෙන්ට අපි යන්න ඕනේ. දැන් branch එක වගේ මට නම් මේක මම වැඩක් නැහැ නේ අපිට තියෙන deposit එක target එක achieve කරන එක කියන එක නෙවෙයි මම කියන්නේ. ඔයා කල්පනා ඇයි deposit target එක අපි achieve කර යුත්තේ? deposit target එක achieve කරනකොට කොහොමද cost of funds minimize කරලා අපි කරන්නේ? ඇයි එහෙම කරන්නේ? අපි treasury එකට lend කරනවා නේද? අපිට පුළුවන් නම් current account වලින් ගොඩක් සල්ලි ගේන්න අපේ branch එකේ cost of funds අඩු කරගන්න පුළුවන් නේද? හරි savings වලින් ගේන්න පුළුවන් නම් පුළුවන් නේද? minus savings තවත් හොඳයි නේද? fixed deposit අඩුවට ගන්න පුළුවන් නම් හොඳයි නේද? අන්න ඒ concept එක develop කරනකොට ඔයා දන්නවා right alco එකේ decision එක risk එකේ decision එක board එකේ මොකද්ද වෙන්නේ? ඒ විදිහට අපි හදාගන්න පුළුවන් තරම් අර මේ ගන්න දේ ඊළඟ level එකට අපි යන්න ඕනේ. එතකොට තමයි මේක වටිනාකමක් තියෙන්නේ. නැත්තම් මොකද දන්නවද වෙන්නේ? නැත්තම් අපි මේකම කටපාඩම් කරලා තව අවුරුදු 5කින් මේකේ වෙනසක් වෙන්න බෑනේ. මේ data ටික ඔහොමම තියෙනවා. ඕක Google නේ හැමතැනම text books 10ක් ගන්න 10ම fundamental lesson එක නැහැනේ. application එක වෙනස් වෙලා තියෙනවා. එදාට වඩා අද තියෙන වෙනස්. එදා කිව්වා දැන් එදා අවුරුදු 5කට 10කට කලින් බැංකු කතා කරේ cross selling නෙවෙයිනේ. ඒගොල්ලෝ කිව්වා right අපිට මේක customer මෙයාට මේක දුන්නා මගේ expertise ඇවිල්ලා term loans project financing I am doing only this
නැත්නම් රීෆයිනෑන්සින් මට වෙන රටකින් එනවා වෙන මේකකින් එනවා ඒ ටික දෙනවා අය කරගන්නවා මාජින්ස් හොඳයි කිසි කරදරයක් නැහැ. That's my business. කාලෙට ගියා ඊට පස්සේ මොකද කරන්නේ? නෑ එහෙම නෙවෙයි. lending නැත්නම් අපි තව long term financing and short term financing දෙකම එකතු කරනවා. long term short term දෙකම එකතු කරලා මොකද අපි කරන්නේ? දැන් පිටරට වලින් ආපු refinancing credit line වෙනුවට අපි මොකද කරන්නේ? අපිම හොයාගන්නවා retail lending. නැත්නම් retail deposits. අපිම හදාගත්ත branch network එක. දැන් retail ඔන්න deposit source කරා. දැන් අඩුවෙන් අරගෙන මෙහෙම ආජින්තියම් වෙන්න කරන්න පටන් ගත්තා. ගොඩක් වෙනස් වුණා දැන්. එදාට වඩා තව චුට්ටක් වෙනස් වුණා. ඊළඟට මොකද කරන්න ගත්තේ? අපි කිව්වා universal banking කියලා જાතියක් අපි. හරි one stop banking. හරි එක පුද්ගලයෙක් ඔක්කොම දේවල් අපි දෙනවා. එයාගේ පුද්ගල වෙන්න පුළුවන්, ව්‍යාපාර වෙන්න පුළුවන්, off balance sheet වෙන්න පුළුවන්, on balance sheet වෙන්න පුළුවන්, ව්‍යාපාර උපදේශන වෙන්න පුළුවන්, insurance වෙන්න පුළුවන්, leasing වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එයාගේ සහෝදර සහෝදරියෝ ළමයි credit card ඒ ඔක්කොම. දැන් මොකද මේ කරන්නේ? එක පුද්ගලයෙකුට relationship banking එකට අපි යන්න පටන් ගත්තා. දැන් මේ මොකද? එකම banking concept එක තමයි කාලයත් එක්ක දැන් වෙනස් වෙලා. දැන් අපි තවදුරටත් අපි කිව්වොත් right අපි ඔයාලට loan එක විතරක් දෙන්නම් මට වාගේ මේ checks ටිකක් මට දෙන්නකෝ වෙන බැංකුවකින් කියලා කිව්වොත් ඊට පස්සේ කෙනෙක් අහයි ඔයාලට පිස්සුද? we are no more there කියලා. ඔයා ගන්න ඕනේ යාගේ working capital එක. ඔයා ගන්න ඕනේ යාගේ cash collection එක. ඔයාට financial advisory තුවා කරන්න ඕනේ. ඔයාගේ business එකේ තියෙන කරනවා නම් ඒගොල්ලන්ට පඩිනඩි ගෙවන එකත් ඔයා ගන්න ඕනේ මෙතෙන්ට. ඔයාට පුළුවන් නම් cash collection machine එකක් අන්න. දැන් මොකද්ද මේ? අපි ඔක්කොම cross selling උත් පුළුවන් තරම් අපි products ටිකත් එක්ක එතෙන්ට යන්න පටන් ගන්නවා. ඒතර වෙනස් වෙන්නේ මොකද්ද? application එක. ඔය products ටික එදත් තිබ්බා. ඊයේ තිබ්බා අදත් තියෙනවා. හෙට වෙනකොට අපි දන්නේ නැහැ සමහරට ඊටතර හාත්පසින් වෙනස් දෙයක්. ඔය අපි කියනවා digital platform එක ඔක්කොම digital වෙයි. දැන් දැන්ටත් එහෙමයි නේ. customer interaction නැති වෙයි. branches නිකන් වැහි. හරි. දැන් ඊළඟ level එකට නේ. දැන් ඒක හොඳද නරකද කියන එක නේ. එතකොට බලකට මොනවද challenges? මොනවද developments? මේ fundamental වෙනස් වෙලා නැහැ. අපි කොහොමද එතකොට එතෙන්ට යන්නේ? එතෙන්ට යන්න කියලා තීරණය වෙන්න නම් අපි skills හදලා තියෙනවා. අපි skills හැදුවේ නැත්තම් විභාගෙදි කොහොමද අමාරු වෙනවා. එතනින් එහාට කොහොමද අමාරු වෙන්නේ? මම මේ හැම වෙලේම කියන්නේ අපි මේ මම වැඩි වෙලාවක් ගන්නෙත් ඒකයි දැන් අපි මේ කරන දේ ගත්තාම හැම වෙලේම ඕගොල්ලෝගේ ටාගට් එක වෙන්න ඕනේ අපි මේකේ පොඩි දෙයක් ඉගෙන ගන්නවා ඒක ඇප්ලයි කරනවා ඊට වඩා වැඩි තලයකට ඒක විභාගෙ වෙන්න පුළුවන් ඊට හරිය එකක් වෙන්න පුළුවන් right ඒතර සෙක්ටර්ස් වලදී ඔන්නෝක තමයි අපි මූලික වශයෙන් අපිට සාකච්ඡා කරන්න අවශ්‍ය වුනේ අපි ඊළඟට ගියොත් මම හිතන එක ලොකු ගැටලු නෑ මට ඕන උනේ දැන් මේ වගේ එකකින් ප්‍රශ්නයක් හැදෙන්නේ කොහොමද මේක වෙන වෙන අය කොහොමද දකින්නේ කියලා පෙන්නන ගන්නයි මට අවශ්‍යතාවය තිබුණේ. දැන් මෙතෙන්ට ගියොත් මෙතන විවිධ ණයයන්කම් මේක නම් මම දැන් ඉතින් පැහැදිලි නෑ ඔයගොල්ලෝ නෝට් එකේ චුට්ටක් බලා ගන්න මේක ස්ක්‍රීන් එකේ පේන එකක් නැති නිසා මෙතනදී මට ඇත්තටම කියන්න ඕනේ මෙන්න මේ ස්ලයිඩ් එක මම විතර විස්තර කරනවා මෙන්න මෙහෙම. මූලික වශයෙන්ම ණය අයිදුම්කරුවන් කොටස් දෙකකට බෙදනවා. එකක් තමයි පුද්ගල නැත්නම් ව්‍යාපාර. මේ පුද්ගලික ණය අයිදුම්කරුවන් කියන එක ඒක තනි පුද්ගලෙක් වෙන්නත් පුළුවන් පුද්ගලයෝ දෙන්නෙක් වෙන්නත් පුළුවන්. ව්‍යාපාර ණය කියලා ගත්තොත් එතන ඉන්න පුළුවන් කේවල හවුල් ව්‍යාපාර. එතකොට දැන් මේ තවත් මේක ඉස්සරහට ගියොත් limited liability companies. ඒකෙත් ගොඩාක් variations මෙහෙම හදන්න පුළුවන්. අප සහිත අප රහිත පොදු හරි ඊට පස්සේ රාජ්‍ය ව්‍යවස්ථාපිත ආයතන එහෙම නැත්නම් අපි කියන ක්ලබ්ස් හරි ඒ වගේ දේවල් මෙන්න ඊළඟ පිටුවේ තියෙන ඒ වගේ ටික. එතකොට දැන් මේ ඔව් ඔව් එතකොට අපිට ඒ විදිහට හදන්න පුළුවන්. දැන් මේක මහ ලොකු දෙයක් නෙවෙයි. දැන් මෙතනදී මට ඔයගොල්ලන්ට කියලා දෙන්න ඕන මෙන්න මේ වගේ දෙයක්. දැන් නෝට් එක බැලුවත් මගේ රීඩින් බැලුවත් ඔයාලට තේරෙයි මෙන්න කට්ටියක් ඉන්නවා. හැබැයි මෙතන වැදගත් වෙන්නේ මොකද්ද කියන එක තමයි අපිට ණය ලාභියාගේ ස්වභාවය තේරුම් ගැනීම තමයි ක්‍රෙඩිට් මැනේජර් කෙනෙක්ගේ රෝල් එක වෙන්නේ. දැන් මම කියන්නේ සෙක්ෂන් 1 එකේදී අපි මූලික වශයෙන්ම ණය නායදුම් කළමනාකරණය එතකොට ඒකේ තියෙන වැදගත්කම එතකොට ඉන්ෆ්ලෝ අවුට්ෆ්ලෝ ඒ ටික සෙක්ටර්ස් ඒ ටික තාම ජෙනරල් ටිකක් කතා කරා. ඊට අමතරව තියෙන එකක් තමයි ණය අයිදුම් කරුවන් ණය නිපැයුම් සහ ණය සුරකුම්. ඕක අපි මොඩල් එකක් හැටියට කියනවා B
CS කියලා. BCS කියලා මොඩල් එකකුත් කියනවා. B කියන්නේ borrower, C කියන්නේ credit කියන එක, S කියන්නේ සුරුකම්. එතකොට මේ BCS කියන මොඩල් එක ගැන මම පොඩ්ඩක් කියාගෙන ඉස්සරහට යන්න. එතකොට මේ BCS මොඩල් එකේ කියන එකේ තේරුම තමයි දැන් මේ borrower කෙනෙක් වෙනම ඉන්නවා. ණය නිපැයුම් වෙනම තියෙනවා. සුරුකම් වෙනම තියෙනවා. දැන් නමුත් අපිට ওই BCS මොඩල් එක ඔළුවට දාගෙන කරන දේ අපි ඉස්සෙල්ලා හිතමු. දැන් ඔන්න අපි යනවා කස්ටම් කෙනෙක් අහම්බෙන්න. ඔයා ක්‍රෙඩිට් ඔෆිසර්, ක්‍රෙඩිට් මැනේජර්, බැංකුවේ DGM කියලා අපි හිතන්නකෝ. එතකොට මොකද මේ DGM කරන්නේ? එයාත් එක්ක කතා කරනවා නේ. එතකොට එයාගෙන් අහනවා ව්‍යාපාර ඒවා, එතකොට එයාගේ පරණ කරගෙන ගිය දේවල්, අලුතෙන් කරන දේවල්, ව්‍යාපාරයෙන් යම් කටයුතු, එතකොට එයාට අවශ්‍ය දැනට එයා ලබා දීලා නම් තියෙන ණය මුදල්, ඒවල තියෙන ස්ට්‍රක්චර් එක, ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙන දේවල්, ඒ වගේම සුරුකුම් තියෙන ඒවා, ඒව ක්වොලිටි එක මොනවද ටයිප් එක වගේ ප්‍රශ්න එයා ඉතින් 10ක් 15ක් 20ක් 30ක් යම් ප්‍රමාණයකට අහලා එයා මොකද කරන්නේ? රයිට් කතා බහ කරලා ඊළඟට කියනවා රයිට් එහෙනම් මෙයාට මෙන්න මෙහෙම මගේ කකාරක ප්‍රාග්ධනයට මෙන්න මෙහෙම මේ පොලියට මේ සුරුකුමට මෙන්න මෙහෙම එකක් කරන්න. දැන් ඔයාට නිකන් ඔක මැජික් වගේ. කොහොමද දැන් මේ DGM මේ විනාඩි 15ක 20ක ඩිස්කෂන් එකකින් මේ තීරණය ගත්තේ? ඇයි අපිට බැරි? එතකොට එතන තියෙන්නේ එක්ස්පීරියන්ස් එක පිළිබඳ ප්‍රශ්නයක් නේ. එක්ස්පීරියන්ස් එක උනත් දැන් DGM සමහරට අවුරුදු 25ක 30ක එක්ස්පීරියන්ස් තියෙන පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ඒතර අපි ඔය කෝල් එක ගන්න අපි DGM කෙනෙක් වෙනකන් ඉඳලා හරියනවද? මේ මම කියන වර්තමාන කාලීන බැංකුකරණය තුල අපි එහෙම කරොත් අපි හැමදාම ඔය ලෙවල් එකේ ඉන්න බුණා. මොකද DGM ගේ 3-4 දෙනෙක් බැංකුවට ඉන්නේ. අපි හැමෝම අවුරුදු 25ක් වෙනකන් ඉඳුවොත් අපි ඔක්කොම 25ක් වෙනකොට අපි ඔගේ තව 200ක් එතනට ඉන්නවා. ඒත් අපි මැනේජර්. අපි DGM කෙනෙක් වෙන්නේ නැහැ. එහෙමනම් මොකක්ද අපි කරන්නේ? අපේ භාවිතාව වෙනස් කරන්න. කොහොමද කරන්නේ? DGM අවුරුදු 1 ඉඳන් 25 අවුරුදු කරලා ගත්ත එක්ස්පීරියන්ස් එක අපි try කරන්න ඕනේ අවුරුදු 5කින් ගන්න. 5x5. ඔක තමයි ප්‍රායෝගික තලයකට කළ යුත්තේ අපි ඉහළට යනවා නම්. එහෙම නැත්නම් හරිම අමාරුයි මේ බැංකු ශාස්ත්‍රයේ ඉහළට යන්න. එතකොට කොහොමද අපි කරන්නේ? එකක් තමයි අපි අපේ තාක්ෂණික හරි එහෙම නැත්නම් ඔය අපි කියන අපේ කුසලතා විභාග පාස් කරලා දැනුම් රැස් කර එක හරි. අනිත් එක තමයි අපි මේ concepts ඉස්සරහට තිබ්බ concepts ඒක පාවිච්චි කරන apply කරන ක්‍රමවේදය වෙනස් කරන්න පටන් ගන්න ඕනේ. දැන් මම ඒක කියන්නේ BCS මොඩල් එක. මොකද ආකෘති අපි හඳුනා ගන්නවා. ඒ ආකෘති හඳුනාගෙන ආකෘතිය තුලින් ප්‍රශ්නයකට අපි විසඳුමක් සපයනවා. දැන් DGMට ප්‍රශ්න 20ක් කාලා ඒ තීරණේ ආවට අපිට මේ ප්‍රශ්න 20 එකපාර අහුවට එන්න බැරි වෙන්න පුළුවන්. ඇයි? අපිට අච්චර එක්ස්පීරියන්ස් එකක් අපිට නැහැ. එහෙනම් අපි මේ නැති එක්ස්පීරියන්ස් එක මොඩල් එකක් හරහා අඩු කරගෙන දැනුම තුලින් සම්බන්ධ වෙලා ඒ 25 5කින් අපිට අඩු කරගන්න පුළුවන්. ඒක තමයි මගේ මේ ව්‍යායාමය. දැන් මම කිව්වේ B අකුර C අකුර S අකුර වෙන වෙනම ඉගෙන ගැනීම තමයි මේ කරන්නේ. හැබැයි වෙන වෙනම ඉගෙන ගත්ත කියලා තේරුමක් නැහැ. මොකද end of the day මම මේක ඉන්ටර්කනෙක්ට් කරනවා. දැන් පළවෙනි chapter එකේ මම තනිකර කරන්නේ BCS ඉගෙන ගන්න. දෙවෙනි chapter එකේ මම කරන්නේ මේ BCS ඉන්ටර්කනෙක්ට් කරන ක්‍රමවේදය කියලා දෙනවා. කේවල ණය අයදුම් කරන්නේ ව්‍යාපාරික ණය හැඟීම් කරන්නේ. ඒතකොට 1 2 කියන chapters ඉවර වෙනකොට ඔයා credit වල 60ක් ඉවරයි. ඕක තමයි අපිට කරන්න තියෙන්නේ. 3 4 වෙනකොට ඔය recovery පැත්ත, admin පැත්ත, Basel, CBC අතර ඇත්තටම මේ කර්මනාකරණ ක්‍රමවේදය ඉවර කරන්න පුළුවන්. හැබැයි දැන් මේ 1 2ේදී BCS ඉගෙන ගන්න ක්‍රමවේදය තමයි මම මේ ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ. දැන් බරෝව ගත්තොත් ඕනම ටෙක්ස්ට් බුක් එක Google ද ඔය බරෝවර්ස් જાති ලිස්ට් කරලා තියෙනවනේ. වර්ග කරලා ඇතිනේ. දැන් මම මෙව්වා වගේ. ඒක අලුත් දෙයක්ද? නෑ. එහෙනම් බරෝව කෙනෙක් ගැන ඉගෙන ගන්න DGM approach එක වෙන්නේ එයා අහන ප්‍රශ්න වලින් එයා තේරුම් ගන්නවා මේ බරෝව කොච්චර ණයකට සුදුසුද? එයාගේ ස්වභාවය.
එහෙම නැත්නම් එයා සම්බන්ධයෙන් තියෙන අවදානම් ප්‍රමාණය සහගත බව ඇති හෝ නැති. ඒතර එයාගේ ක්‍රියාකාරීත්වය කියලා දැන් අර අපි 6Cs වල තියෙන කැරක්ටර් එක හරහා හොයන සියලුම දේවල් අපි මේ කියන කතන්දරයක් තුලින් හොයාගන්න බලනවා. ඒක දැන් මම ඔයාලට කියන ඔයාලා ඒක අද ඉඳන් ප්‍රොමෝට් කරන්න පටන් ගන්න. එතකොට මේ thinking pattern එක අලුත් වෙනකොට ඔයාලට අද නෙවෙයි. දවස් දෙකක් මාසයක් 3ක් 4ක් 5ක් අවුරුද්දක් යනකොට ස්කිල් එක ඔලුවට එනවා. දැන් මම උදාහරණයක් කියන්නම්. මෙන්න මෙහෙම. දැන් බරෝ කෙනෙක් ඉන්නවා. වයස 60ක් 65. බයිපාස් එකක් කරලා තියෙන්න පුළුවන්. එයාගේ සහයට කවුරුත් නැහැ. අවුරුදු 15 ඉඳන් ව්‍යාපාර කරනවා. ඒ කියන්නේ අවුරුදු 50කම ව්‍යාපාර පරිචයක් තියෙනවා. හොඳ නෙට්වර්ක් එකක් තියෙන කෙනෙක් යා. එතකොට සියලු ඒ කියන්නේ සේවකයන්ට නිසි පරිදි සැලකන ව්‍යාපාරයට යොදලා ඒක සෑහෙන මට්ටමකට ගෙනාවු පුද්ගලයෙක්. දැන් මේ පුද්ගලයාත් එක්ක සාකච්ඡා කරනවා. සාකච්ඡා කරනකොට හැම වෙලෙම දකින්න ඕන කොයි විදිහටද න්යාගේ. අපි අවදානම් පැත්තෙන් තමයි මේ අප්‍රෝච් එක කරන්නේ. මොනවද අවදානම්? කොහොමද අවදානම් අඩු කරන්නේ? රිස්ක් එක මොකද්ද? මිටිගන්ට් එක මොකද්ද? ඒතර අවදානම් ටික ටක් ගාලා ඔලුවට එනකොට ඒ කියන්නේ අපි හිතමුකෝ මේ ව්‍යාපාරිකයාත් එක්ක කතා කරනකොට වාගේ ඔලුවේ මැවෙනවා මොනවද ධනාත්මක? මොනවද ඍණාත්මක? positives negatives. දැන් බැලු බලමු නෙගටිව් කියන්නේ වයස සෞඛ්‍ය තත්ත්වය dependent on him එයාට කවුරුත් උදව් කරන්න නැහැ කියන එක. බයිපාස් එකක් කරා කියන එක negatives නේ. ධනාත්මක දේවල් හොඳ වත්කමක් තියෙනවා. අවුරුදු 50ක එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. හොඳ නෙට්වර්ක් එකක් තියෙනවා. net worth එකක් තියෙනවා. සේව්‍ය සම්බන්ධයක් තියෙනවා. ප්‍රොඩක්ට් එක හොඳයි. right. දැන් මොකද වෙන්නේ? දැන් අපි බැලු බැලමටම right. ඍණ තියෙනවා, ධන තියෙනවා. අපි යම් තලයක හිර වෙනවා. හරි? යම් තලයක හිර වෙනවා. දැන් අපි මේ පුද්ගලයා පිළිබඳ වෙනදා දකින්න දැන් සුළු මධ්‍ය පරිමාණයේ තනි පුද්ගලයෙක් මෙයාගේ ලක්ෂණ මෙහිමයි කියාගෙන ඉවරලා තියෙනවට වඩා වෙන අප්‍රෝච් එකක් හොයාගෙනවා. මොකද්ද අප්‍රෝච් එක කෙලින්ම ඔයා පටන් ගන්න මුලින් නෙවෙයි අගින්. අගින් මොකද්ද? මෙයාට ණය මුදලක් දෙනවද? මෙයා ණයට සුදුසු නැද්ද බලනකොට මම පටන් ගන්නේ අවදානම්. කළමනාකරණයේ පැත්තේ. ක්‍රෙඩිට් මැනේජ්මන්ට් එකේ එහා කොටින් පටන් ගන්න. මොකද්ද අවදානම්? ඔන්න අවදානම් 4යි. එහෙම නැත්නම් අවදානම් පාලනය ක්‍රම මාර්ග 8යි. දැන් මම මෙතන බලන්න. මේකෙන් පුළුවන් ද මේක මැනේජ් කරන්න. මෙයාගේ සල්ලි තියෙන හින්දා මේම තියෙන හින්දා මේම හින්දා පුළුවන් ද බලනවා අපිම ඔළුවේ කල්පනා කරලා බලනවා. හරි. වයස මෙයාට බැරිද අපිට හොඳ හෙල්ත් ප්‍රොටෙක්ෂන් එකක් ගන්න. නැත්නම් දැන් ඒක තියෙනවද? නැත්නම් හොඳ සුරුකුමක් කෑෂ්බැක් එකක් ගන්න පුළුවන්ද? නැත්නම් මෙයාට තව ඇතුලෙන් කවුරු ඉන්ට්‍රොඩියුස් කරන්න පුළුවන්ද? මෙයාගේ නෙට්වර්ක් වර්ක් එක හොඳ හින්දා මෙයාට ප්‍රොඩක්ට්ස් ඊට වඩා මේවා කරන්න පුළුවන්. දැන් යම් ප්‍රමාණයකට ඔයා මෙයාව තක්සේරු කරනවා රයිට්. ඔහොම කරනකොට අන්තිමට එනවා මොකද්ද වෙන්නේ? මෙයාගේ ණය සඳහා සුදුසුකම 1 2 3 4 10 රේටින් ගත්තොත් 6ක වගේ නතර වෙනවා. එහෙනම් නැත්නම් probability of default එක ඊට 20ක් 30ක් වගේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ ගොඩක් හොඳත් නැහැ, ගොඩක් නරකක් නැහැ. නමුත් ඇවරේජ් තැනක තියෙනවා. අන්න ඒ ආකාරයේ ස්ටඩි එකක් තමයි අපි මේ ආයුධම් කරුවන් පිළිබඳ සාකච්ඡා කරනකොට කළ යුත්තේ. දැන් මේක තනියෙන්ද පුළුවන්. හවුලුනොත් ඊට වඩා වෙනස් වෙනවනේ. දෙන්නෙක් එකතු වෙනකොට. වැඩි ඉන්පුට් එකක් ගේනවා, ප්‍රාර්ථනා ගේන්න පුළුවන්. හැබැයි තීරණ ගන්නකොට කසිරියන්න පුළුවන්. ලාභ බෙදා ගන්න කසිරියන්න පුළුවන්. ඒකටත් තියෙනවා. ඇග්‍රීමන්ට් තියෙනවද නැද්ද? දැන් අන්න ඒ විදිහට මම මේ කියන්නේ දැන් කොලයකට දාලා ඇඟීම කරන ක්‍රමවේදය ඔළුවට ගේන එක තමයි මේ අපි මේ කරන්නේ මේ ක්‍රමවේද හරහා. දැන් BCS මොඩල් එකේ දල වශයෙන් ඔය දැන් B කියන කෙනාව මම බලනවා කොච්චර ණයට සුදුසුද කියලා බලනවා මේ ධන ඍණ දේවල් එක්ක සම්බන්ධ කරලා. හැබැයි අයිසොලේෂන් එකේ මම තියන්නේ නෑ දැන්. දැන් ඒ ගමන් මම කල්පනා කරනවා රයිට් මෙයාට කාර්ක ප්‍රාග්ධනයේද ස්ථාවර ප්‍රාග්ධන සඳහාද මූල්‍යකරණය අවශ්‍ය. ওই කාලයකටද මොනවද ස්වරූපම් ඔක්කොම දැන් මගේ ඔළුවේ තියෙනවා. දැන් මෙයාට සමහර වෙලාවට දීපලපයක් දෙන්න පුළුවන්. ඔන්න දැන් අර පුද්ගලයා යම් ප්‍රමාණයකට සෞඛ්‍ය තත්ත්වෙන් අඩු වුණත් සුරුකුමක් එක්ක කෑෂ් ටිකක් දෙන්න පුළුවන්. ගැරන්ටි එකක් තව බැංකුවකින් දෙන්න පුළුවන්. ඒතකොට දැන් ඔන්න දැන්
කියන තරම්ම නරක නැහැ. ඊළඟට යනවා ප්‍රොඩක්ට් පැත්තට. ඒකේ තියෙනවා හවුසින් ලෝන් තියෙනවා, ලොන්ග් ටර්ම් ලෝන් තියෙනවා, එහෙම නැත්නම් චක්‍රීය ෂෝට් ටර්ම් රිවෝල්වින් තියෙනවා. ගොඩක් දේවල් තියෙනවා. ඒතර බලන්න මෙයාගේ වයස ප්‍රශ්නයක් වුණා. මේ කියන යම් ආකාරයක සොරකුම් දේවලුත් එක්ක නම් කෙටි කාලීන අවදානමක් අපිට ගත්තට කමක් නැහැ. දිගු කාලීන මම අවුරුදු 5ක 10ක ලෝන් එක මට මෙයාට දෙන්න බෑ. මොකද මෙයා හෙල්ත් එකෙන් පොඩ්ඩක් හොඳ තත්ත්වයක නෙවෙයි ඉන්නේ. අන්න දැන් මම මැප් කරනවා. BCS තුන මම මෙතන පොඩි මැප් කිරීමක්. කියන්නේ මෙතන දල අදහසක් මම ගන්නවා. මෙයා ණයට කොපමණ සුදුසුද? දැන් ඔය ස්කිල් එක ඔයා දැන් අද ඉඳන් මේක ඩෙවලොප් කරන්න ගත්තේ නැත්නම් මොකද වෙන්නේ? ඔක ඔයා ඩෙවලොප් කරන්නේ නැහැ. හැම වෙලේම ඔයා මොකද කරන්නේ? ඩේටා ටිකක් ගන්නවා, දත්ත ටිකක් ගන්නවා, කොළ ටිකක් එකතු කරනවා, මෙතන තියෙනවා, පරණ විදිහට ලියනවා. ඒ කතන්දරේ නෙමෙයි මම කියන්නේ. එතෙන්ට යන්න කලින් ඇයි අපි ඩිස්කෂන් එක? ඇයි අපි මීටින් එකට යන්නේ? මීටින් 3-4කට යන්නේ ඇයි? ඕන හම්බෙන්නේ ඇයි? සෙකන්ඩ් ටී එක හම්බෙන්නේ ඇයි? ලේබර්ස්ලා හම්බෙන්නේ ඇයි? සප්ලයි ප්‍රශ්න කරන්නේ ඇයි? බැංක් රෙෆරන්සස් ගන්නේ ඇයි? මේ මොකටද මේ? මේ ඔක්කොගෙම අපි අදහසක් ගන්නවා මෙයා කොච්චර ණයට සුදුසුද? B අපේ ප්‍රොඩක්ට්ස් C S. එතකොට මේ BCS මොඩල් එක අපි ඉන්ටර්කනෙක්ට් කරගන්න එක තමයි මේ සෙක්ෂන් 1 සෙක්ෂන් 2 පරිච්ඡේද 2 හා 2 අපි තනිකර කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක report එකක් හරි ලියලා එනකොට හරිම පහසුයි. හරිම විදිහට ඉවලුවේට් වෙලා යනවා. නමුත් මම කියන්නේ එතෙන්ටත් කලින් අර අපේ gut feeling එක දැන් DGM කොහොමද ඒ කෝල් එක ගත්තේ? එයාව ප්‍රශ්න ටික අහලා තියෙනවා. එයාට ඔයගේ කස්ටමර්ලා ඕතරම් හම්බෙලා තියෙනවා. මෙහෙම ඉඳලා ඩිෆෝල්ට් කරපු වෙනවා. මෙහෙම ඉඳලා ඩිෆෝල්ට් නොකරපු ඉන්නේ. ඔක්කොම එයාට ඔලුවට එනවා. නමුත් මම කිය අවුරුදු 25ක් අපිට බලන් ඉන්න බෑනේ. අපි එයාගේ ඒ ස්කිල් එක අවුරුදු 25කින් ඉවර කරගන්න try කරනවා. ඒක කරන්න නම් මේ වගේ ආකෘති එළියට ගේන්න ඕනේ. ආකෘති හරහා ප්‍රශ්න විසඳන්න ඕනේ. ඒක තමයි අපි ලෝකේ අත්දකින්න ඔය ඕනම මාකටිංද මැනේජ්මන්ට්ද SWOT ඇනලිසිස් ඇයි මේ ආකෘති ගේන්නේ? ප්‍රශ්නයක් ඇනලයිස් කරගන්න ලේසි. හරි එතකොට අපිට පේනවා දැන් SWOT එක දැම්මහම ඕනම දෙයකට දක්ෂතා නැත්තම් අපේ සීමාවන් opportunities threats පේන්න පටන් ගන්නවා. එතකොට තීරණ ගන්න හරි ලේසි. ඔන්න දක්ෂතා වලින් අපි threats අඩු කරනවා. දක්ෂතා වලින් opportunities වැඩිපුර කරනවා. දක්ෂතා වලින් weakness අඩු කරනවා. ඒ අර දැක්ක නිසානේ කරන්න බල නැත්තම් මම ඕක කල්පනා කරලා එහෙම විද්‍යාව කියලා මට ඕක පැහැදිලි නෑ. ඒ වගේ දැන් මම මේ BCS මොඩල් එක හරහාත් ඔයගලන්ට කියලා දුන්නේ පුළුවන් තරම් අපි මේ අයදුම්කරුවන් හරි ඊට පස්සේ අපි කල්පනා කරනවා කොහොමද මේ පාරිභෝගිකයා හෝ ණයලාභියා ණයට සුසුකම් ලබන්නේ. දැන් දෙවෙනි chapter එකට ගියාම මම තවත් පැහැදිලි කරලා දෙන්නම් ඒක කරන ක්‍රමවේද. නමුත් දැනට ඔළුවේ තියාගන්න ඕනේ අපි මේ කරන එක්සර්සයිස් එකේදී B අකුර තනියම ඉගෙනගෙන පැත්තකට වෙන්නේ නැහැ. C අකුර ඉගෙනගෙන පැත්තකට වෙන්නේ නැහැ. S අකුර ඉගෙනගෙන පැත්තකට වෙන්නේ නැහැ. හැබැයි අපි වෙන වෙනම ඉගෙන ගන්නවා. ඒ ඉගෙන ගන්න හැම වෙලේම ඕගොල්ලෝ ඔළුවේ තියාගන්න මේ ඉන්ටර්කනෙක්ෂන් එකක්. ඒ තුන එකට ඉන්ටර්කනෙක්ට් කරන්න තමයි අපි මේ උත්සාහ ගන්නෙ. ඒ ඉන්ටර්කනෙක්ෂන් එකකදී අපිට පුළුවන් වෙන්න ඕනේ අර කියන දේවල් අවම කරලා මෙයා ණයට සුදුසු ලෙස සකස් කරන්නට. ඒතකොට C අකුරයි S අකුරයි B අකුරයි තුනම එකතු කරලත් අපිට කරගන්න බැරි නම් අපි කියනවා මෙය සුදුසු නැත. මෙයාව අපිට ඔන්බෝඩ් කරන්නට බැහැ. ඕක තමයි ඊටාම කෙටියෙන් සඳහන් කරොත් මේ අයදුම් කරුවන්. ඒකට දැන් ඔයාලට මම අර ලොං නෝට් එකක් දීලා තියෙන ඒකිනුත් යම් ප්‍රමාණයකට කියව ගන්න. බට් ගොඩක් වෙලාවට සාමාන්‍යයෙන් දැකලා නැහැ මේ වගේ ප්‍රශ්න එනවා. නමුත් අර වගේ ප්‍රශ්නයක් අපෙන් අහන්න පුළුවන්. දැන් මම ඒක අහන ප්‍රශ්නයක් හැටියටම කියලා යන්න මෙන්න මෙහෙම එකක් අපෙන් අහන්න පුළුවන්. සුළු මධ්‍ය පරිමාණ කර්මාන්ත ව්‍යාපාරිකයෙක් වන ABC කවුරු හරි මෙහෙම පුද්ගලයා නියුක්ත වෙලා ඉන්නවා කුෂිකාර්මික එන්නත B නිෂ්පාදන ශාස්ත්‍රයක බැංකුකරුවෙක් හැටියට එම පුද්ගලයාගේ ණය අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීම සඳහා ඔබ යෝජනා කරන ණය නිපැයුම් මොනවාද? 1. එම ණය නිපැයුම් යෝජනා කිරීමේදී ඔබ යෝජනා කරන සුරුකුම් වර්ග ගැන කෙටියෙන් සඳහන් කරන්න. නැත්නම් ඒ ණය එහෙම සුරුකුම් යටත්ව ලබා දීමේදී ඔබ විසින් සලකා බලන ඒ ණයලාභියා සම්බන්ධයෙන් සලකා බලන මූලික කාරණා මොනවාද පැහැදිලි කරන්න. එහෙම නැත්නම්
ඔය කියන කාරණාවට යටත්ව මෙම ණයක් ලබා දෙන අවස්ථාවක ඔබ යෝජනා කරන කොන්දේසි මොනවාද කෙටියෙන් පැහැදිලි කරන්න. ඔන්න ඔය වගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. එතකොට අන්න ඒ වගේ ප්‍රශ්නයක් ඇහුවොත් ඒකට උත්තරයක්. දැන් මම මේක සාකච්ඡා කරන්නේ නැහැ මෙතන. නමුත් බලන්න ඕගොල්ලන්ට උත්තරයක් හොයාගන්න පුළුවන්ද කියන එක තමයි චැලෙන්ජ් එක. අපි ඔක තව ඉස්සරහට ගිහිල්ලා සාකච්ඡා කරනකොට මම කරනවා. නමුත් අද මම ඕගොල්ලන්ට දෙන චැලෙන්ජ් එක තමයි ඒ වගේ ප්‍රශ්නයක් අහුවොත් අපිට පුළුවන් ඔය ප්‍රශ්න හතරට උත්තර දෙන්න. කියන එක තමයි ඔයාලගේ take home point එක වෙන්නේ. දැන් මේ ඉගෙන ගන්න දේ ප්‍රශ්නයකට එන්නේ මේ විදිහට. හරි? එතකොට දැන් අපි දැනගන්න ඕනේ අරයා තනි පුද්ගලයෙක් මෙහෙම කරනකොට තනි පුද්ගලයෙක් සතු ලක්ෂණ ටික අපි දල වශයෙන් දන්නවා. හැබැයි එයා V කියන මෙහෙම ශේෂ්ත්‍රයක පුද්ගලයෙක් එනකොට එයාට මුලින්ම අහනවා ලබා දෙන ණය මුදල මොනවද? එතකොට අපි කල්පනා කරන්නේ නිකම්ම කටපාඩමෙන් ගහන්න බෑ ඒක. අපි දකිනවා මොනවද දැන් අපි දැන් ඉස්සරහට මේ වර්ගීකරණය කරනකොට තියෙන කොටසක් ඇත්තටම මම කියනාවේ. ණය නිපැයුම් මොනවද තියෙන්නේ? ස්ථාවර ප්‍රාග්ධන, කාරක ප්‍රාග්ධන, ශේෂපත්‍රින් පිටත, එහෙම නැත්නම් මූල්‍ය උපදේශන සේවා තමයි අපි ගාව තියෙන ණය වර්ග එහෙම නැත්නම් ණය නිපැයුම් සහ සේවා. ඒතර ඔය හතර ඔයාට ආවත් ඔය හතරට පටපට දාලා ප්‍රොඩක්ට්ස් ටිකක් දාන්න පුළුවන්ද? පුළුවන්. ප්‍රොඩක්ට්ස් ටිකක් දානකොට මම දන්නේ නැද්ද මොන පර්පස් එකක්ද කියලා? දාන්න පුළුවන්ද? පුළුවන්. අන්න ඒක සම්බන්ධ කරගම ලකුණු 5යි. පැහැදිලිද? සුරුකුම් ඊළඟ කල්පනා කරනවා. සුරුකුම් කියන එකට ආව ගමන් මොඩල් එකක් අපිට දෙන්න. නිකම්ම මේ වත්ත පිටිය මෙහෙම නෙවෙයි. එතන තියෙන ඕනේ නිශ්චල දීපල, චංචල දීපල, වාහන, පුද්ගලයාප, ආයතනික ඇප වගේ ඔන්න වර්ග ටිකක් එනවා ටක් ගාලා. ඔයා දන්නවා මෙන්න මේ පහ තමයි ටයිප්ස් ටික. ඊට පස්සේ බලමු රයිට් ගොවියෙකුට තියෙන්න පුළුවන් මොනවද නිශ්චල දීපල, මොනවද චංචල දීපල, මොනවද වාහන, මොනවද තොගය, මොනවද පුද්ගලයාප, මොනවද ආයතනික ඇප, තවත් දේවල් කෑෂ් ගෝල්ඩ් වගේ දේවල් අන්න කල්පනා වෙන්නේ ඇති. නැත්තම් ඔයා කල්පනා කරොත් මේ කෙනෙක් ඉන්නවා එයාට දේපල මොනවද දේපල ඔහොම ඉන්නකොට වෙලාව ඉවරයි පාගේ. හැම වෙලේම මම කියන්නේ මොඩල් එක ආකෘතියක් එක්ක යනවා. සුරුකුම් මෙහෙමයි, ප්‍රොඩක්ට්ස් එහෙමයි, ඉතින් මේ පුද්ගලයා සතු ලක්ෂණ ටික මෙහෙමයි. දැන් හරි ලේසි වට මැප් කරන්න. හරි? කාර්ක ප්‍රාග්ධන අවශ්‍යතා පේජ් ලෝන් එක. සුරුකුම තුගය. කෙටි කාලීනව. ඉන්ෂුරන්ස් එකක් ගන්නවා. අර ඒකේ මොනවද මේකෝ ෆයි ඉන්ෂුරන්ස් එක, theft එක, බර්ග්ලරි එක, ලයිෆ් ඉන්ෂුරන්ස් එක ඔය ලස්සනට කරලා තියෙන්නේ. ඔන්න එක මේවා කරා. තත්ත්ව කොන්දේසි මොනවද? අපි ණය ලබා දෙන්නේ ඒ තොගේ මිලදී ගන්නකොට ඒ විකුණන පුද්ගලයාට. අපි ස්ටොක් ඉන්ස්පෙක්ෂන් එක දෙන්න කලින් දුන්නට පස්සේ යනවා. ඉන්ෂුරන්ස් එක නිසි පරිදි රිවිව් කරන්න ඕනේ. අරක විකුණන යන සල්ලි අපේ account එකට වැටෙන්න ඕනේ. එකක් ඕඩි වුණා තව එකක් දෙන එකක් නැහැ. ඔන්න තත්ත්ව කොන්දේසි. මම කියන්නේ එකපාර වාට එනවා කියන එක නෙවෙයි. දැන් මම කියව අන්න ඒක තමයි විභාගෙදි බලාපොරොත්තු වෙන්නේ අපි. අපි එතෙන්ට යන්න තව ටික කාලයක් අපිට අවශ්‍යයි. හැබැයි ඒක අවශ්‍ය වුණාට අපි මේ විදිහට හිතුවේ නැත්තම් එදාටත් අපි ඔක හැදෙන්නේ නැහැ. පැහැදිලිද? නැතු අපි වෙනම ප්‍රොඩක්ට් එක පාඩම් කරගෙන වෙනම පුද්ගලයා සතු ලක්ෂණ පාඩම් කරගෙන සුරුකුම පාඩම් කරගෙන ගිහිල්ලා අතෙන්ට ගියා කියලා අපිට කරන්න බෑ ඒක. අපි අද පටන් ගන්න ඕනේ ශේෂ්ත්‍රයේ පුද්ගලයා ප්‍රොඩක්ට් එක සුරුකුම. ඒක තව එකක් වෙනම සංචාරක ශේෂ්ත්‍රයේ ඉන්න කතන්දරයක්. කන්ස්ට්‍රක්ෂන් ශේෂ්ත්‍රයේ ඉන්න පුද්ගලයාට ණයක් ලබා දෙන්න කොහොමද ඔයා කරන්නේ? දැන් මේ කියන කතන්දරය එතෙන්ට අදාළයි. මේ කියන කතන්දරේ ටුරිසම් එකට දාලා බලන්න. මේ කියන කතන්දරේ එක්ස්පෝර්ට් එකට දාලා බලන්න. දැන් මම මේ චැලෙන්ජ් එකක් දෙන්න ඔයගොල්ලන්ට. අපි දැන් මේක කරගෙන ඉවර වෙනකොට සෙක්ෂන් 1 එකේ වෙනකොට BCS මොඩල් එක ඔයගොල්ලෝ ඉන්ටර්නලයිස් කරගෙන තියන්න ඕනේ. හරි? දැන් ඔය මම කතා කරන්නේ සමහරවිට මම දැන් ඒ වගේවත් 3 4 10 15 කරපු නිසා නමුත් ඔයාට එකපාර ඒක පටපට ගාලා මතක් වෙන්නේ නැහැ. හැබැයි කමක් නැහැ. ගන්න කොලයක් ගන්න B අකුර C අකුර S අකුර මෙහෙම ගහුවා මේ ලක්ෂණ ඕරෝ හිතන්න. එක්සැමින මෙහෙම දුන්න මොනවද B මොනවද C මොනවද S මෙයාගේ අවශ්‍යතාවලට මම දෙන ක්‍රෙඩිට් මොනවද? ඒ අවශ්‍යතාවලට මට ගන්න තියෙන සුරුකුම් මොනවද? ඒ සුරුකුම් එක මේක දෙනකොට අර පුද්ගලයා සතු ලක්ෂණ කොහොමද යුතුද? මේ තුන එකතු කරලා දෙන්න තියෙන තත්ත්ව කොන්දේසි මොනවද? ඔන්න ඔය ප්‍රශ්න හතරනේ අපි අහන්නේ. එතකොට අපිට අන්න ඒ වගේ ටිකක් අර ඒක චැලෙන්ජින්. මම කියන්නේ දැන් මේක මේ බලමටම මේ ස්ලයිඩ් එකෙන් මම කිව්වේ ගොඩක් එහාට ගියේ ඒකට. ඕක නැත්තම් මේක කඩපාඩම් කරන එක මේක නැතිනම්. මේක මේ අලුත් දේවල් නෙවෙයි ඔයගොල්ලන්ට. මේක දෙපාරක් තුන් පාරක් බලව ගමන් දන්නවා මේ හරිම සිම්පල් මේක. නමුත්
අපි හැම වෙලේම කල්පනා කරන්න ඕනේ කොහොමද මේක භාවිතා කරන්නේ? මොකද්ද මේකේ ඇප්ලිකේෂන් එක? හරි. අපි එහෙමනම් දෙවෙනි කොටස ඒ කියන්නේ ණය වර්ග. නම් වර්ගීකරණය කියන කොටස තමයි අපි මේ යොමු වෙන්න හදන්නේ. ඊට මෙපිටින් මොනවා හරි ඔයගොල්ලන්ට දැනට කතා කරපු දේ සම්බන්ධයෙන් අපි ලොකුවට කතා කරේ නෑ. දැනට කතා කරේ ණයලාභීන් සහ ණය පිළිවෙල හඳුන්වා දීම. කොටස් දෙකක්. තුන්වෙනි කොටසට තමයි මේ වෙන්න බලන්නේ. මේක ටිකක් දීර්ඝ කොටසක්. අපි මේක සතියක් දෙකක් ඉස්සරහට යන කොටසක් දැන් මේ කතා කරන්න තියෙන්නේ. මේකේ අදාළ ප්‍රශ්න මොනවා හරි තියෙනවද? කතා කරපු දේවල් තියෙනවද? ප්‍රසාද් උදාර කාංචන මොනවා හරි ගැටලු තේරුම් නැති කොටස් තවත් පැහැදිලි කිරීම නැත්නම් ඔයගොල්ලන්ට හිතන දේවල් මොනවා හරි තියෙනවද නැත්නම් අපි කතා කරපු දේ ඔයාලට යම් ප්‍රමාණයකට අදහසක් ආවද මේ ඒක ගැටලුවක් නැතුව ඔයාලට වැටුණාද? ඔව් සර් හොඳයි ක්ලියර්. හොඳයි right. දැන් මම හැම වෙලේම කියන ඕන වෙලාවක මේ ඩිස්ටර්බ් කරාට ගැටලුවක් නැහැ. තේරෙන්නේ නැත්නම් කරුණු පැහැදිලි කර ගැනීමක් එහෙම නැත්නම් මේ අපි කරපු දෙයක් ඔයාලට දැන් ඒක හරියට වැටුනේ නැත්නම් ඊළඟ සතිය වෙන්න පුළුවන් ඊට පස්සේ සතිය වෙන්න පුළුවන්. තවත් උදාහරණකින් පැහැදිලි කරන්න ඕනම දෙයකට විවෘතයි. මොකද අපි මම හැම වෙලේම කිව්වාගේ දැන් ඉස්සර වගේ නිකන් ලෙක්චර් එකක් කරගෙන ගිහිල්ලා ඉවර වෙලා මම මගේ ඩියුටි ඕගොල්ලන්ගේ ඩියුටි කියන එක නෙවෙයි මේක වෙන්න ඕනේ. මේකේ අන්තිමට ඕගොල්ලෝ දැන් අපි මෙතන 45ක් අපි ඉන්නවා කියලා. එතකොට තව එළිය තව 50ක එක අපි 100ක් සම්බන්ධ වෙනවා නම් අපේ ටාගට් එක වෙන්න ඕනේ 100ම true වෙන්න ඕනේ කියන එක. 100ම true වුණොත් විතරයි මමත් සාර්ථකයි. එහෙම නැත්නම් මට මේක නිකන් මෙහෙම කරා මගේ වෙලාවට පඩිය මට හම්බ වෙනවා කියලා මම පැත්තකට ගිහිල්ලා කියන එක නෙවෙයි. සහ අනිත් එක තමයි මෙතනින් එහාට ගත්තත් සම්බන්ධතාවය ඒ විදිහටම තිබිය යුතුයි. දැන් ඔයගොල්ලෝ ගිහිල්ලා මොනවා හරි දෙයක් අවශ්‍යයි නම් ඒ දෙයකට කතා කරන්න. එතනින් එහාට මොනවා හරි දෙයක් දැනගන්න ඕන නම් ඊළඟ ස්ටඩි ලෙවල් එකට යනකොට ජොබ් එකකට යනකොට එතකොට දන්න පුළුවන් දෙයක් ෂෙයා කරගන්න පුළුවන් මට්ටමක අපි හිටියොත් ඒ දෙත් අපි කළ යුතුයි. අන්න ඒක තමයි සාමාන්‍යයෙන් අපි දැන් ජීවිතේ අපි ඉස්සර එක පොඩි දෙයක් මම කිව්වොත් දැන් ඉස්සර කාලවල තමයි මුලක් වෙලාවට අපි කියනවා මුදල් තමයි පළවෙනි දේ. ඊළඟට අපි කියනවා නෑ තත්ත්වය තමයි ඊළඟ දේ. එහෙම නැත්නම් ජොබ් එක. එහෙම නැත්නම් අපේ තියෙන දක්ෂතා. එක එක දේවල් එක එකන වැලියු කරන්න පුළුවන්. නමුත් මම නම් අත්දකින දෙයක් තමයි සම්බන්ධතා කියන එක තමයි ගොඩක් වෙලාවට සාර්ථකම ආයුධය කියලා මම දකින්නේ. ඒක සමහරට පවුලක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලෝ ඉස්කෝලේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි හිතමු ආයතනය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ අපි විවිධ තැන්වලින් හම්බෙන දේවල් වෙන්න පුළුවන්. මේ සම්බන්ධතා වලින් වා සාර්ථකයි නම් අපේ ගමන ඉතාම පැහැදිලි. ඒකට අන්න ඒ වගේ ඒ සම්බන්ධතාවය වැඩි කර ගන්නට නම් අපි මේ දැනුමෙන් වෙන්න පුළුවන් කරන දේ වලින් වෙන්න පුළුවන්. ඒක පොඩ්ඩක් සන්නද්ධ වෙන්න ඕනේ. ඒ කියන්නේ උදාහරණයකට අපි බ්‍රාන්ච් එකේ ඔයා හොඳටම වටින පුද්ගලයා වෙන්න ඔයා මොකද කරන්න ඕනේ? ඔයා පුළුවන් සම්පත්දායකයෙක් වෙන්න ඕනේ. ඔයා කරන හැම දෙයක්ම පුළුවන් ප්‍රමාණයකට. ආයතනෙත් එහෙමයි. එතකොට ඒක පෞද්ගලික දේවල් වෙන්න පුළුවන්. ආයතනයේ අපි හිතමු පොදු දේවල් වෙන්න පුළුවන්. නැත්නම් අපි කියනවා එන්ටර්ටේන්මන්ට් වගේ දේවල්. ඒතර ඒ දෙයකට සම්බන්ධ වෙනකොට අපිට ඒක හොඳ නරක එහෙම නැත්නම් විවිධ ශේෂ්ඨ වල සම්බන්ධ වෙනවා. ඒ සම්බන්ධතා සම්පූර්ණ වෙනවා අපි කරන කින දේ අනුව. දැනුම බෙදා හැරීම, එක්ස්පීරියන්ස් එක බෙදා හැරීම ඒ වගේ. එතකොට හැම වෙලේම බලන්න දැන් අද අපි ඉගෙන ගන්න පැය ගත්තත්, පැය දෙක ගත්තත් ඒකෙන් මොනවද වාට අරන් යන්න පුළුවන්. ඒක ගිහලා නිකන් ඉන්න එපා. ඔෆිස් එකේ කතා කරන්න. තව කෙනෙක්ගෙන් අහන්න. දැන් මෙහෙමයි අපි මෙන්න මේ වගේ දෙයක් තිබුණා. මෙහෙම අපි BCS කියලා මොඩල් එකක් ඉගෙන ගන්නවා. එතකොට ඒකෙ මෙන්න මෙහෙමයි. එතකොට සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට මේක ඇප්ලයි කරන්න පුළුවන්. දැන් ඔයාලා කරන ක්‍රමවේදය මොකද්ද? මොකද්ද ඔයගොල්ලන්ගේ මොඩල් එක? එතකොට දැන් පරණ දෙයක් අපි අලුත් කරලා ගන්න ක්‍රමයක් තියෙනවද? බලන්න. එතකොට තව ටිකක් අපි දැනුවත් වෙනවා. සමහරවිට දැන් BCS කියලා මේ මම නිකන් හදන එකනේ. ඊට වඩා වෙනස් හොඳ දෙයක් ඔයාලට ගොඩනගා ගන්න පුළුවන් ඔයගොල්ලන්ගේ ඒ එදිනදා බැංකු කර්මය එහෙම නැත්නම් ඒ තියෙන ප්‍රායෝගිකත්වය යටතේ. ඒතර අන්න ඒ විදිහට හැම වෙලේම බලන්න දෙයක් කර අපි කියනවා වගේ මේ ක්‍රියේට් කරන්න. නැත්නම් දැන් මම වුණත් පරණ දේම අරගෙන මෙතන මෙහෙමයි කියලා ඉවර වෙලා දැන් සාමාන්‍යයෙන් නැත්නම් ස්ලයිඩ් 20ක් විතර මට ඉවර කරන්න තිබ්බා. නමුත් අර ප්‍රායෝගික දේවල් අපි කතා කරන්නේ දැන් මමත් ඒක ඔයාලට දැනුම් බෙදා ගන්න. ඕගොල්ලන්ගේ මට ෆීඩ්බැක් එකක් එනවා. දැන් ඕක මට වටිනවා මොන හරි තැනකදී අපි කතා කරනකොට. මොකද බිස්නස් එක පැත්තෙන් සමහරවිට දැන් ඕගොල්ලන්ගේ ඉන්න ෆීඩ්බැක් එකෙන් මම ඉන්නේ දැන් ක්‍රෙඩිට් පැත්තේ. ඒක මට ගොඩක් වටිනවා. ඒතර ඕගොල්ලෝ වෙන වෙන අංශ නියෝජනය කරන බැංකු නියෝජනය කරන මේ කොටාශය. ඒතර ඒ ඔයන ෆීඩ්බැක් එක සමහරවිට අපිට අද කාලීන වෙන්න පුළුවන්. ඒ වගේ තමයි මේ හැම එකක්ම අර give and take එකක්. එහෙම නැත්නම් win win විදිහට අපි දකින්නට අවශ්‍යයි. හරි.
ඒතර එහෙනම් එහෙම කියන ගමන් තව පොඩි වෙලාවකුත් තියෙන නිසා මේකට මම පොඩි හඳුන්වා දීමක් ගන්නවා. දැන් අපි සාකච්ඡා කරොත් ණය නැත්නම් ක්‍රෙඩිට් C අකුර. එතකොට දැන් අපි ණය විවිධාකාරයේ ණය ප්‍රමාණයක් අපේ බැංකින් බුක් එකේ තියෙනවා. ඒතර මේ ණය ප්‍රමාණය බැංකින් බුක් එකේ තිබ්බ කියලාම අපිට තේරුමක් නැහැ. ඔය ඔක්කොම කටපාඩම් කරගෙනවත්. ඒ කියන්නේ විභාගෙට වැඩකුත් නැහැ, ප්‍රායෝගික ජීවිතේ වැඩකුත් නැහැ. හැබැයි අපිට පුළුවන් නම් මේ ණය ටික යම් ප්‍රමාණයකට ක්ලාසිෆයි කරගන්න අන්න ඒක අපිට පහසුවක් කර මම කිව්වා වගේ DGM approach එක අපිට ගන්න. දැන් කස්ටමර් කෙනෙක් ගාවට ගිහිල්ලා කතා කරනකොට බැංකුවේ ප්‍රොඩක්ට්ස් 75ක් වගේ උලුවට එනවා නම් එතන ප්‍රශ්නයක් නේ. ඔය 75න් මෙයාගේ ඉල්ලන එකට මැප් කරන්න තව මේ එෆර්ට් එකක් ගන්න. එහෙම නෙවෙයි. අපිට පුළුවන් නම් right in general මොනවද අපි ගාව තියෙන ණය? යම් දැනුමක් ඇති. මොකද අනිවාර්යෙන්ම මට ඒ ස්ට්‍රක්චර් කිරීම බැංකුවට ගිහිල්ලා ඉතා හොඳට ස්ට්‍රක්චර් එකක් කරලා දෙන්න පුළුවන්. මොකද ඒක මේ ඕවර් ද කවුන්ටර් ස්ට්‍රක්චර් එකක් කරන්න ඕනේ නැහැ නේ. නමුත් බරෝ වගේ ණය අවශ්‍යතාවය හඳුනා ගැනීම සඳහා ඔයාලට යම්කිසි මොඩල් එකක් නැත්නම් යම්කිසි ක්‍රමවේදයක් අවශ්‍යයි. ඒක සඳහා තමයි මේ ක්ලාසිෆිකේෂන් එක අපිට ප්‍රයෝජනයක් වෙන්නේ. දැන් අපි කීපයක් ගත්තොත් ඍජු හැටියට වක්‍ර හැටියට පුළුවන්. අපි දන්නවා ඩිරෙක්ට් ඉන්ඩිරෙක්ට් ඔය බැලන්ස් ෂීට් ඔන් බැලන්ස් ෂීට් කියලා ඔන්න එක ඉතා ඉහළ ප්‍රමාණයේ තියෙන වර්ගීකරණයක් තමයි ඍජු වක්‍ර කියන්නේ. ඊළඟට තියෙනවා ණය දීමට පදනම් වෙච්ච හේතු මත අපිට වර්ගීකරණය කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි උදාහරණයක් ගත්තොත් ඇයි මෙයාට දැන් අපි දැන් මම පොඩ්ඩක් පැහැදිලි කරොත් මෙතන ඇයි මෙහෙම මේ මෙන්න මේ වගේ වත්කම් වලට එරෙහිවද මුදල් ප්‍රවාහයට එරෙහිවද නැත්නම් ෆී ඉන්කම්ද ඒ විදිහට දීපු අවස්ථාවක් තියෙනවා. ඒතකොට ඒ අනුවත් අපිට ණය කොටස් වලට බෙදන්න පුළුවන්. කාල පරාශය අවුරුද්දට අඩු අවුරුද්දට වැඩි අපි කියන loans advances ඒ විදිහට. විශේෂ පාරිභෝගික කාණ්ඩ මත consumer loan, corporate loan, SME loan එහෙම. විශේෂ හේතු ඔය කියන micro financing නැත්නම් project financing, syndication ඒ වගේ. ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා capital assets fund කරන්න. term loan වෙන්න පුළුවන්, bridging loan වෙන්න පුළුවන්, hire purchase leasing වෙන්න පුළුවන් ඒ වගේ. අන්තර්ජාතික වෙළඳ import export financing. ඒ විදිහට අපි බලනවා බැංකින් බුක් එකේ තියෙන සියලුම ණය නිපැයුම් ටික අපි මෙහෙම ක්ලාසිෆයි කරගන්න. දැන් මේ වාසිය මොකද්ද දන්නවද? දැන් ඔන්න මෙහෙම අදහසක් තියෙනවාම අපි ගිහිල්ලා කස්ටමර් කෙනෙක් එක්ක කතා කරනකොට එයා ටිකක් කියාගෙන යද්දි ඉතින් එයාගේ ඔක්කොම තියෙන නිකන් මේ පිටරටින් එන ඕඩර් එකකට මෙහෙන් හදලා නිෂ්පාදනය කරලා එක්ස්පෝර්ට් කරලා ඒ බය කෙනෙක්ගේ මොන පේමන්ට් එක. දැන් එතකොට අපි තනිකරම අපි අනිත් ටික අයින් කරලා කෙලිම ඉම්පෝර්ට් එක්ස්පෝර්ට් ෆයිනෑන්සින් තමයි මෙයා කතා කරන්නේ. ඒතර මට පුළුවන් මේ අනිත් ඔක්කොම ටික වලට ගන්න ඕනේ නැහැ. ඉම්පෝර්ට් එක්ස්පෝර්ට් අපි දන්න ප්‍රොඩක්ට්ස්. letter of credit වෙන්න පුළුවන්. bill of document against payment, document against acceptance. එතකොට export LCs, එහෙම නැත්නම් packing credit, bill discounting, export bill purchasing. ඔන්න ඔයගේ ප්‍රොඩක්ට්ස් එකක් නෙමෙයි කතා කරන්නේ. import loan LC එකත් එක්ක import loan එයා import කෙනෙක් නම්. හරි. එතකොට දැන් ඔය ප්‍රොඩක්ට්ස් එකක් තමයි දැන් මෙයාගේ තියෙන්නේ. එතකොට මෙයා දිගු කාලීනද? මෙයා කෙටි කාලීනද? ඒ අනුව තවත් අපිට පැහැදිලි වෙන් කරගන්න. ඒතර අපි එහෙම ආපු ගමන් අපිට රයිට් මොකක්ද ඕඩර් එක කවුද බය? දැන් ඒතර අපේ ඔළුව හරි නිදහස්. හරි. එතකොට අපි මූලිකවම රයිට් මෙයා import export මෙන්න මෙහෙම පැත්තක් මෙයා export side එක තියෙන්නේ. මේ import side එක තියෙන්නේ. එහෙමනම් export පැත්ත නම් මේ විදිහට import මේ විදිහට කියලා එතනම අපිට යම් චිත්‍රයක් හදාගන්න පුළුවන්. කතා කරන්න ලේසි. නැත්තම් අපි මුළු ඔක්කොම මේ direct indirect long term short term leasing තියෙන අරම තිබ්බම අරයට fox වගේනේ. ඒ මනුස්සය බලන මේ ඇවිල්ලා මේ මොනවද කියවන්නේ මගේ වෙලාවක් කනවා. එහෙමනේ. අන්න නැත්තම් ඇත්තටම පොඩි අදහසක් කරගෙන යා import export කෙනෙක් නම් ඔයා පොඩි study එකක් කරලා යන්නත් පුළුවන් මේ මනුස්සයාගේ requirements මොකද්ද මේ product එක මොකද්ද කියලාද. එහෙම කරන්න ලේසි මේ විදිහට අපිට යම් ආකාරයක පොඩ්ඩක් බේස් එකක් හදාගත්තොත්. අන්න ඒකට තමයි මේ දේ කරන්නේ. දැන් මේකෙත් මේ වර්ගීකරණය කියන එක මේ hard and fast universal rule එකක් නෙවෙයි. මේ මට උගන්වන්න පහසු වෙන මම මේ කැලිවට කැඩුවේ. මේක කොටස් 4කට බෙදලා තියාගත්තත් ඇති. හරි නැත්නම් අපි විභාගයට යනකොට මීට වඩා ලේසියක් අපි කරනවා direct indirect
එහෙම නැත්නම් මේ බිස්නස් ලයින් තියෙන corporate SME consumer direct entry. එතකොට මේ quadrant එකට products තුන දැම්මම product 12ක් තියෙනවා. ඒ ටික පාඩම් කරගන්න විභාගයට යනකොට. ඒ ඇති. මොකද ලේසිම බෙදීම direct indirect කියලා බෙදලා ඊළඟට ඔන්න business lines තුනකට consumer lending, SME corporate commercial banking and SME mid market වගේ corporate banking තුනකට කඩා ගන්න. ඕකට දානවා products ටික. ඒතකොට products 12ක් විතර පාඩම් කරගන්න. හොඳටම ඇති. 2 12. ඒ 12 පාඩම් කරගත්තාම අපිට විභාගෙට අහුවොත් ওই 12න් ගොඩක් වෙලාවට එකක් එන්න chance එක වැඩි. මොකද හරි common දෙයක් නේ අපි කඩන්නේ. හරි විභාගෙදී අහුවොත්. නමුත් පාරිභෝගිකයේ කම්බෙන්න යනකොට අපිට පොඩ්ඩක් පැහැදිලි මීට වඩා චුට්ටක් අපි මේ ඉදිරියට ගියොත්. ඒක කරන්න මේ වගේ exercise එක මේ වගේ effort එකක් දැම්මට කමක් නැහැ. right? එතකොට දැන් අපි ඉදිරියට ඇත්තටම මේ කතා කරමු මේක තව ටිකක් අරගෙන. නමුත් මම අපිට මම සම්පූර්ණ මේක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන මොකද එන සතියේ මුලයි දැන් මෙතන ඉඳන් ආපහු ඉදිරියට යමු මොකද ටිකක් මේක දිගටම යන පාඩමක් නිසා. එතකොට එහෙම වුණොත් අද දැන් මම කරපු දේ ඉතාම කෙටියෙන් ඔයගලන්ට සඳහන් කරොත් සමරි එකක් ගත්තොත් අර මෙහෙමයි. අපි මූලිකවම අද බලාපොරොත්තු වෙන පළවෙනි දවසේ එතකොට අපි හඳුනා ගැනීමක් අතරම දැන් ඔයගොල්ලන්ගෙන් මට හඳුනා ගැනීමක් අද කරන්න අපහසු නම් මොකද 40 ගණක් විතර හිටිය නිසා අපි ක්‍රමානුකූලව අපි එක එකන හඳුනගමු කොහොමද කතා කරන විදිහට. එතකොට ඔයගොල්ලෝ බැංකුවලද, එතකොට එහෙම නැත්නම් යුනිවර්සිටි පාස් අවුට් කට්ටියද, යුනිවර්සිටි එකේ ඉන්න ගමන්ද, එතකොට එහෙම නැත්නම් මොන ක්ෂේත්‍රයද නියෝජනය කරන්නේ, ක්‍රෙඩිට්ද, ඔපරේෂන්ස්ද, ඒවා අපි කතා කරගෙන ඉගෙනගෙන අපි ඉදිරියට හඳුනා ගන්නවා. 1. 2 ඊළඟට අපි කිව්වා මම සිලබස් එකේ තාම කෙටියෙන් පැහැදිලි කරා. ඒ සිලබස් එක කොටස් section 1, section 2, section 3, section 4 කියන විදිහට කොටස් 4කට අපි ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා. section 1 එකේදී මම කිව්වා borrower, credit, security කියන මොඩල් එක අපි වෙන වශයෙන් ඉගෙන ගැනීමත් section 2 එකේදී මේ තුන් දෙනා ඉන්ටර්කනෙක්ට් කරන ක්‍රමවේද දෙකක්. ඒ කියන්නේ තනි පුද්ගල නැත්නම් කේවල ණයගීම, ආයතන ණයගීම කියලා ඉගෙන ගන්නවා. 3 4 වලදී ගොඩක් වෙලාවට මේ ලබා දීපු ණය එහෙම නැත්නම් BCS මොඩල් එක සහ ඔය කියන ක්‍රමවේද දෙක හරහා දෙන ණයට සම්බන්ධ වෙච්චි අනිකුත් ආයතන, අනිකුත් දෙපාර්තමේන්තු. ඒක රිස්ක් එක වෙන්න පුළුවන්, ඒක ඔඩිට් එක වෙන්න පුළුවන්, ඇඩ්මින් එක වෙන්න පුළුවන්, ෆයිනෑන්ස් ඩිපාර්ට්මන්ට් වෙන්න පුළුවන්, රයිට් රිකවරි ඩිපාර්ට්මන්ට් වෙන. ඒ හා සම්බන්ධ වෙච්චි දත්ත ටිකක් එහෙම නැත්නම් වාර්තා ටිකක් එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ ක්‍රියාදාමයන් ටිකක් අපි සාකච්ඡා කරනවා section 3 4. ඊළඟට මම කිව්වා කොහොමද අපි විභාගයට ලැහැත්ති වෙන්න ඕනේ, පේපර් එක හැදෙන්නේ කොහොමද, මගෙන් ඔයගොල්ලන්ට හම්බෙන්නේ මොනවද, ඔයගොල්ලන්ගෙන් මම මොනවද බලාපොරොත්තු වෙන ටික කියන එකත් මම පැහැදිලි කරා. එහෙම කියලා ඊට පස්සේ අපි මූලික වශයෙන්ම ණය කියන්නේ මොකද්ද? ණය කළමනාකරණය කියන්නේ මොකද්ද? එතකොට ණය දෙන ශේෂ්ත්‍ර මොනවද? බැංකුවකට මුදල් එන්නේ කොහොමද? ගලා යන්නේ කොහොමද? ණය ඇයි වැදගත් වෙන්නේ කියන දේ සාකච්ඡා කරා. ඊට අමතරව කෙටියෙන් ඊට පස්සේ අපි කතා කරා බරෝව කෙනෙක් කියන ගේ ලක්ෂණ ටික. බරෝවසල් જાති ටික. මම ඔයගලන්ට ඉන්වයිට් කරා මම දීපු නෝට් එක බරෝ ගැන ගොඩාක් විස්තර තියෙනවා චුට්ටක් කියලා ෆැමිලියරයිස් වෙන්න. ඊළඟට ණය වර්ග ගැන කතා කරනකොට අපි එන සතියේට ඒක ඉතුරු කරලා මම ඉතා කෙටියෙන් ණය වර්ගීකරණ ක්‍රමවේදයක් ගැන සඳහන් කරා. එතකොට මම ඔයගලන්ට පොඩි අදහසක් දුන්නා BCS කියන මොඩල් එක තවදුරටත් ෆැමිලියරයිස් වෙන විදිහට පොඩ්ඩක් හිතන්න කියලා. එක උදාහරණයක් මම කිව්වා සුළු මන්දි පරිමාණ කර්මාන්ත යෙදෙන කොයි මහත්තයෙක්ගේ ණය අවශ්‍යතා සම්පූර්ණ කරන්න බැංකුවක් විසින් ලබා දෙන ණය මුදල් මොනවාද? ඒ සඳහා ලබා ගන්න සුරුකුම් මොනවාද? ඒ ණය අවශ්‍යතා ඒ සුරුකුම් මගින් සම්පූර්ණ කිරීමේදී ඒ ණයලාභියා සතු ලක්ෂණ එහෙම නැත්නම් ධනාත්මක ඍණාත්මක මොනවාද? 4 වෙනුව මේ B අකුරයි C අකුරයි S අකුරයි සම්බන්ධ කරලා මේ වැඩේ කරනකොට අපිට පුළුවන් ද ඒ සඳහා තත්ත්ව කොන්දේසි මොනවාද කියන දේ සාකච්ඡා කරන්න. ඒක මම ඔයගලන්ට යෝජනාවක් හැටියට කරේ. පුළුවන් නම් ඒ ගැන තව චුට්ටක් හිතන්න. හිතලා අදහස් ටිකක් ගොනු කරගෙන බලන්න උත්තරයකට එන්න. ඒක සාර්ථකව කරන කවුරු හරි ඉන්නවා නම් ටූරිසම් සෙක්ටර් එකට යන්න, කන්ස්ට්‍රක්ෂන් සෙක්ටර් එකට යන්න, ඒ වගේ නිකන් හිතන්න හයිපොතෙටිකලි එහෙම අවශ්‍යතාවක් දෙකක්. අරගෙන බලන්න මේ අපි කියපු කාරණා ටික තාම අපි ඉගෙන ගන්නවා. සුරකුම ඉගෙන ගන්න තියෙනවා, නයිනිපීම් ඉගෙන ගන්න තියෙනවා. නමුත් දල වශයෙන් බලන්න අපිට පුළුවන්කමක් තියනවාද ඒ වගේ දේවල්කට අපේ ඔළුව හදාගන්න. approach එක හදාගන්න. අලුත් thinking එකකට යන්න. ඒතර එහෙම හිතලා අපි ඉස්සරහට මේ ගමන යමු. ටිකක් අලුත් approach එක අලුත්. දැන් මට ඇත්තටම ඕනේ ඔයගොල්ලෝ විභාග පාස් වෙන එකට වඩා ඉහළ තලයකට අරයි යන්න. මොකද really credit කියලා කියන ගොඩාක් important එකක් අද සහ ඉදිරියට. ඉතින් අපි බලාපොරොත්තු වෙන්න ඕනේ මේ ගන්න දැනුම
3 4 5 times fold එකකින් එහාට වැඩි කරන්න. නැත්නම් නිකම්ම මේකට ඇවිල්ලා විභාග පාස් වෙලා ගෙදර යනවට වඩා අපි ඒ විදිහට කරන්න. ආශිකා මොන හරි දෙයක් කියන්න බලාපොරොත්තු වෙනවද? hand එක raise කරලා තියෙනවා. right. එහෙම නැත්නම් අද දවසේ මගෙන් මම බලාපොරොත්තු වෙන දේවල් ටික මෙච්චරක් වගේ තමයි. ඕගොල්ලන්ගෙන් පැත්තෙන් තව මොන හරි තියෙනවද? සර් මේ එතකොට අර සිලෙක්ෂන් ක්වෙස්චන්ස් වලට අපි ඡේද නේද ලියන්න ඕන? නෑ සිලෙක්ෂන් ක්වෙස්චන් වල ඡේද නෙවෙයි. ඒක තමයි මම මුලින්ම කිව්වේ. දැන් සිලෙක්ෂන් ක්වෙස්චන් එකේ අපිට තියෙනවා සබ් ක්වෙස්චන්ස් 4ක්. ඒ සබ් ක්වෙස්චන් හැම එකකටම 0.4 මාර්ක්ස් තමයි අපිට ලියන්න ඕනේ. දැන් අපි පුරුද්දකට ඡේද ලියන එකේ ගැටලුවක් තියෙනවා. දැන් සජෙස්ටඩ් ආන්සර්ස් ඔහොම තිබ්බහම අපි හිතනවා රයිට් ඒකේ ඔක්කොම ලියනකොට මේ ඡේද නේද? නෑ ඡේද නෙවෙයි. එතකොට අපි 1 2 3 4 කියලා අපි දුමු සාමාන්‍යයෙන් අපිට මේ පේපර් මාකින් එකට එනකොට කියනවා මෙහෙම පොයින්ට්ස් 4ක් තිබ්බොත් ලකුණු 5ක් දෙන්න. පොයින්ට්ස් 3ක් තිබ්බොත් 4ක් දෙන්න. දෙකක් තිබ්බොත් ලකුණු 3යි. එකක් තිබ්බොත් ලකුණු 2යි. ඒ විදිහට තාලක් තිබෙනවා අපිට. ඒක නිසා හැම වෙලෙම ඔයා හිතන්නකෝ අපි ප්‍රොඩක්ට් එකක් ගැන ලියනවා කියලා. මම ඉස්සරහදී කියලා දෙන්න. ප්‍රොඩක්ට් එකක් ගැන ලියනකොට ඔයා ලියන්නේ මොකද්ද? පළවෙනි ලයින් එක වෙන්න ඕනේ හඳුන්වා දීම. මොකක්ද මේ ප්‍රොඩක්ට් එක? 1. 2 ඒ ප්‍රොඩක්ට් එකේ ලක්ෂණ 2. 3 ඒ ප්‍රොඩක්ට් එකේ තියෙන වාසි අවාසි. 4 ප්‍රොඩක්ට් එකේ තියෙන අවදානම් මොනවාද? 5 ප්‍රොඩක්ට් එකට උදාහරණ. ඔන්න ලයින්ස් 5. 1 2 3 4 5 දාන්න ඕනේ. ඔය කියන 5 ආකාරයට වල ප්‍රොඩක්ට් එක විස්තර කරොත් ඔයා ලයින්ස් 5ක් ලියලා තියෙනවා. ලකුණු 5යි. නැත්තම් අපි ගත්තොත් මේම කාලිනී චක්‍රීයනායක කියලා කතන්දරයක් ලියාගෙන ගියොත් අර පොයින්ට්ස් ටික ඇති. හැබැයි ඒක හොයාගන්න බැරි වුණොත් අපිට අවාසියක් වෙනවා ඒතන. පැහැදිලි චන්දිමා. මම ඉස්සරහ ට්‍රේන් කරන්න මම ඔයාලට කියන්න ගියේ ඒක. කොහිද තනකවල ඡේද රචනා ආන්සර්ස් නැහැ කියලා හිතාගත්තා නම් හරි. එතකොට සර් මේ සර් අපිට දැන් ක්වෙස්චන් එකකට ආන්සර්ස් ලියන හැටි ඒවා අපිට සර් ඒක කරනවා මම පාස්වර්ඩ් කරනකොටත් ඒක හැම වෙලෙම කියලා දෙනවා. මම අර මේ දැනට ඔයගොල්ලන්ට ඒක කිව්වෙත් මේ ගොඩක් වෙලාවට මේ අර මයින්ඩ් සෙට් එක වෙනස් කරගන්න කියලා. මොකද වෙන පේපර් එකකවත් ඔය ඡේද කියන එකේ අයින් වෙන්නේ. පොයින්ට් ෆෝම් ලියනකොට අපිට අමාරුයි. බට් ඒක තමයි වේ ෆෝර්වර්ඩ්. ඒකට අපි පුරුදු වෙනවා. ඒක දැන් මම හුඟක් වෙලාවට කරනකොට දැන් අපිට ඡේද වගේ ඉන්න අවස්ථා තියෙනවා. නමුත් ඒකත් මම කියන්නේ ඡේද කියන එක පොයින්ට් වලින් ලියන්න පටන් ගන්න. මොකද ඒක පුළුවන් ඡේදේවා ලියන එක 1 2 3 4 වෙන් කරලා ලියන්න. ඒක ලේසි ජස්ටිෆයි කරගන්න අපිට එක්සැම් එකට. හරි වෙනත් මොන හරි ප්‍රශ්න තියෙනවද? හරි එහෙමනම් මම කිව්වාගේ මම මගේ නම්බර් එකක් දුන්නා. ඔයගලන්ට WhatsApp groups හරි එහෙම තියෙනවා. ඒකට ජොයින් වෙලා නැත්නම් ඔයගොල්ලන්ගේ මේ යාළුවෝ ගොඩක් වෙලාට මෙතන ඇති. ඒකට ජොයින් වෙලා ඒකෙත් යාළුවොත් එක්ක ඒක ෂෙයා කරගෙන ඒ ටික කරගන්න. 1 2 එහෙමනම් අපි සෑහෙන කාලයකට පස්සේ ඇත්තටම මේ අපි ඔන්ලයින් සම්බන්ධ වුණා. හැම වෙලෙම ඉතින් කියන්න වෙන්නේ පරිස්සමෙන් ඉන්න කියන එක. මොකද තත්ත්වය අපි නොහිතන තරම් දරුණුයි එළියේ. වැඩ කරන්නත් ඕනේ, ගෙවල් වල දේවල් බලන්නත් ඕනේ, ට්‍රාන්ස්පෝර්ටේෂන් හැමදේම කරන අතරතුර ඔයගොල්ලෝ හැම වෙලෙම පරිස්සම කියන දේ ඔලුවට අරගෙන අපි කොහොම හරි මේ මාස 4 හෝ 5 තුලදී මේ ටික ඔක්කොම ඉවර කරගෙන අපි හැමෝම එකතු වෙලා කොහොම හරි මේ විභාගේ හොඳටම ඉවර කරගන්නවා කියන මානසිකත්වයෙන් මේක අපි පටන් අරගෙන විකටම කරගෙන යනවා. එවනම් අද සම්බන්ධ වෙච්ච හැමෝටම ස්තුතිවන්ත වෙනවා. අපි ඊළඟ දවසේ සුපුරුදු වෙලාවට 10 මාට මේ විදිහට හම්බ වෙනවා. බොහොම ස්තුතියි.